අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්ක සිටින්නේ. ඔබ දන්නවා මේ දිනවල අපිට නිරන්තරයෙන්ම කතා කරන්න වෙලා තියෙන්නේ ආර්ථිකය ගැන. විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වය බැලුවහම ඉතාමත්ම සෝචනීය තත්ත්වයකට අද රට ඇද වැටලා තියෙනවා. ආර්ථිකමය වශයෙන් අපි ඉතාමත්ම පල්ලෙහා තත්ත්වයකට ඇද වැටලා තියෙනවා. විශේෂයෙන්ම ඉන්ධන පිළිබඳව ගත්තොත් තවමත් ඉන්ධන ප්‍රශ්නය අපිට විසඳුමක් දෙන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ගෑස් සම්බන්ධයෙන් ගත්තත් තත්ත්වය එහෙමමයි. විදුලිය ගත්තත් විදුලිය කපන තත්ත්වය, විදුලිය විසන්ධි කරන තත්ත්වය තවමත් එහෙමම තියෙනවා. විදුලි බිල වැඩි වෙන තත්ත්වයකුත් ඇති වෙලා තියෙනවා. ඉන්ධන මිල වැඩිවීමත් එක්ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම සියලුම සේවාවන් වල ඉහළ නැගීමකුත් අපි දකින්න ලැබෙනවා. අද මධ්‍යම රාත්‍රියේ ඉඳලා තව මේ වැඩසටහන තුලාව නිම වෙනකොට අපේ ප්‍රවාහන ගාස්තුත් පොදු ප්‍රවාහන ගාස්තුත් වැඩි වෙලා තියෙනවා. මූලික ගාස්තුව රුපියල් 40කුණුත් අනිකුත් ගාස්තු 122කුණුත් අද මේ තව පැය දෙකක් වැනි කාලයක් තුලදී වැඩි වෙනවා. මේ සියල්ලම ජනතාවට දැනෙන ප්‍රශ්න. ජනතාව ඉතාමත්ම අසීරු මොහොතක අසීරු අඩියක ඉන්නේ. රටක් හැටියට ගත්තොත් අපි රටේ ආර්ථිකමය වශයෙන් ගත්තොත් ඉතාමත්ම දැඩි අසීරු තත්ත්වයක ඉන්නේ. අපි විදේශ රටවල උදව් උපකාරයෙන් ඉදිරියට යන්න දඟලන. එහෙම නැත්නම් විදේශ රටවල අතහිත දීමෙන් රට නැගිටින තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඇයි මෙහෙම වුනේ? මේකට මේ පිළටද අර පිළටද මේ දේශපාලනඥයාටද මේ ආණ්ඩුවටද කියන එකට මේ අපි අවුරුදු 74ක් නිදහස ලැබලා අද වෙනකොට ඇවිල්ලා තියෙන තැන මොකක්ද කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. අපේ කලාපයේ රටවල් ගත්තාම මේ කලාපයේ රටවල් බොහොමයක්ම අද යම් ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙනවා. නමුත් ඒ රටවල යම් ස්ථාවර භාවයක් තියෙනවා. දේශපාලනික වශයෙන් ගත්තත්, ආර්ථිකමය වශයෙන් ගත්තත්, සමාජීය වශයෙන් ගත්තත් ඒ ස්ථාවරයන් ගොඩනගා ගන්නට ඒ රටවලට හැකියාව ලැබිලා තියෙනවා. ඒ සැලැස්මක් ඇතුව වැඩ කරපු නිසා අපි කියෝලා තියෙන විදියට, අධ්‍යයනය කරලා තියෙන විදියට, අපි දැකලා තියෙන විදියට බොහෝ රටවල් වලට නිසි සැලැස්මක් තියෙන නිසා ඒ රටවල් අද ඒ තමන්ගේ ස්ථාවරය පවත්වාගෙන ඉන්නවා. නමුත් අපිට ඇයි සැලැස්මක් නැත්තේ? මෙන්න මේ සියලු කරුණු කාරණාත් එක්ක තමයි තුලාව දේශපාලන සංවාදය අද අපි ඉදිරියට ගෙනියන්නේ. රට ඉතාමත්ම අසීරු අවස්ථාවක තියෙන මොහොතක ආර්ථිකමය වශයෙන් රට ඉතාමත්ම අර්බුදකාරී මොහොතක තමයි අපි තුලාව දේශපාලන සංවාදය අද පවත්වන්නේ. මොකද මේ ආර්ථික අර්බුදයත් එක්ක ජීවන වියදම ඉහළ යෑමේ ප්‍රශ්නයකුත් එක්ක තව ප්‍රශ්නයකුත් අද දේශපාලන ලෝකයේත් රටෙත් කතා බහට ලක් වෙනවා. ඒ තමයි විවස්ථාව ගැන, විවස්ථා වෙනසක් ගැන. එහෙම නැත්නම් විවස්ථා සංශෝධනයක් පිළිබඳව. අද 22 වෙනි ඒ විවස්ථා සංශෝධනය ගැසට් කළා. ඒකම දැන් ඉදිරියට මොකද වෙන්නේ? ඒ විවස්ථාව 22 මොකද තියෙන්නේ, මොනවද තියෙන්නේ කියන එක සාකච්ඡා කරනවට වැඩිය අද අපි අදහස් කළේ මේ රටට මේ වෙලාවේ අවශ්‍ය විවස්ථා වෙනසක්ද, එහෙම නැත්නම් නිසි ආර්ථික සැලැස්මක්ද කියන එක. මෙන්න මේ පිළිබඳව තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මේ සම්බන්ධයෙන් අපේ රටේ ඉන්න ප්‍රවීණ ජ්‍යෙෂ්ඨතම වගේම මේ වෙනුවෙන් හඬ නගන, රටේ ජනතාව වෙනුවෙන් හඬ නගන නීතිඥ මහත්වරුන් 4 දෙනෙකුට අපි ආරාධනා කළා. ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා, අයිබෝන් ඔබතුමාට. ඒකම නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා, අයිබෝන් ඔබතුමාට. ඒකම අපිත් එක්ක එකතු වෙනවා නීතිඥ මනෝජ් ගමගේ මහත්මයා, අයිබෝන් ඔබතුමාට. ඒකම ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්මයා පස්සෙන් සම්බන්ධ වෙනවා, අයිබෝන් ඔබතුමාට. අපි තුලාව දේශපාලන සංවාදයෙන් අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ දැන් රටට අවශ්‍ය විවස්ථා වෙනසක්ද, එහෙම නැත්නම් නිසි ආර්ථික සැලැස්මක්ද කියන එක. සුදර්ශන ගුණවර්ධන මහත්මයා, ඔබතුමාගෙන් පටන් ගන්න කැමතියි. දැන් මේ මොහොත වෙන විට මම අර මගේ ආරම්භයේදී කිව්වා වගේ අපි කාටත් දැනෙන, රටටම දැනෙන, අපි ගත්තොත් රාජ්‍ය සේවකයාට, පෞද්ගලිකාංශයේ සේවකයාට, මේ හැම කෙනාටම රටේ සාමාන්‍ය ජනතාවට එදිනෙදා ජීවිතය ගෙනියන පදික වෙළඳාමේ යෙදෙන තැනැත්තාට පවා, මහා පරිමාණයෙන් ව්‍යාපාරවල යෙදෙන තැනැත්තන්ට පවා දැනෙන දෙයක් තියෙනවා. ඒ තමයි මේ ජීවන වියදම් වැඩිවීම, ආර්ථික අර්බුදය. එහෙම නැත්නම් උග්‍ර විදිහට බලපාලා තියෙන තෙල් අර්බුදය. මේ සියල්ලත් එක්ක තියෙනවා ඩොලර් අර්බුදයකුත්. ඩොලර් නැති නිසා තමයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ. මේ කරුණු කාරණාත් එක්ක සුදර්ශන ගුණවර්ධන මහත්මයා, ඔබතුමා කොහොමද දකින්නේ? මේ ඒ වෙලාවේ තමයි මේ විවස්ථාවක් ගැන කතා වෙන්නේ.
21 ගැන දැන් කතා කරන්නේ 22 දැන් කරලියට ඇවිල්ලා තියෙනවා. අද 22 ගැසට් කරා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියත් ලැබුණා. අපි 22 ගැන කතා කරන්න කලින් මම ඔබතුමාගෙන් අහන්න කැමති ඇත්තටම මේ වෙලාවේ රටට අවශ්‍ය වෙන්නේ මේ ව්‍යවස්ථා වෙනසක්ද ව්‍යවස්ථා සංශෝධනයක්ද එහෙම නැත්නම් රට ගොඩ ගන්න ආර්ථික සැලැස්මක්ද? ස්තර්මන් පාර්ලිමේන්තු බොහොම ස්තුතියි. ඒ වගේම පළවෙනි ආරම්භක ප්‍රතිකරු වශයෙන් මම කැඳවලා තියෙන්නේ. මං හිතා හිටියා ප්‍රිෂ්ණත් පෙරේරා මහත්මයාට දායි කියලා. පස්සේ මට තමයි මේක ලැබුණේ. එතුමා ගාව නයිට් වොච්මන් හැටියට එතුමා ක්‍රියා කරන්න කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ ඔබ අහපු ප්‍රශ්නය තමයි අද තියෙන බලවත්ම ප්‍රශ්නය. දැන් අපි මට මේ සාකච්ඡාවට එන්න පෙර මගේ මිතුරෙක් ඉන්නවා ගාල්ලි ප්‍රියංකර ලිනගේ කියලා නිතිච්ච මහත්මයෙක් නිතිච්ච මහත්මයෙක් ඔහු මට කතා කරලා ඇහුවා දැන් මේ වැඩසටහන ගැන කියලා. දැන් මේ වැඩසටහන් වලට හැමදාම කතා කරන එකම දේවල් ටික වෙනස් දෙයක් කියන්න බැරිද කියලා. ඉතින් මං කිව්වා මේ වෙනස් දෙයක් කියන්නේ කොහොමද? ඉතින් මාතෘකාවකුත් තියෙනවා. ඉතින් මේ එතකොට ප්‍රශ්නත් අහනවා මේ වෙනස් දෙයක් කොහොමද කියන්නේ? නෑ උනාට වෙනස් කරලා කියන්න හරියට. දැන් මේ මට කියන්නකෝ වෙනස් කරන්න ඕන විදිය කියන්න. නේද මම ගෙදර ඉන්නේ මම දැන් කිසි පක්ෂයකට සම්බන්ධ නෑ. මට පේන දේවල් ටික මට කියන්න. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් රටේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා ජීවත් වීම සම්බන්ධ ප්‍රශ්නයක්. ඊළඟට දැන් ඉන්ධන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකත් එක්ක එහාට මෙහාට යන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකට මොකද තියෙන පිළිතුර? මෙන්න මෙතනින් පටන් ගන්න කියලා. ඉතින් මම හිතන්නේ ඒක මේ අහන අයටත් නරඹන අයටත් ඒක යම් කිසි ආකාරයකට වැදගත් වෙයි. ඔබ ඒ ප්‍රශ්නේ ඇහුවෙත් එතනින්ම තමයි අතට. ඉතින් මම හිතන්නේ දැන් ඔබ අහන ප්‍රශ්නය සාධාරණ ප්‍රශ්නයක්. ඒක සමාජෙත් අහනවා. මෙච්චර අමාරුකම් තියාගෙන ව්‍යවස්ථාවක් මොකටද? ඉතින් මේ ප්‍රශ්නේ අහන එක වරදක් නැහැ. නමුත් සුධර්මන් මම බලන්නේ අපි හිතනකොට අපේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. හැබැයි ආර්ථික අර්බුදය විසින් ජනිත කරපු දේශපාලන අර්බුදයකුත් තියෙනවා. ඒක ආර්ථික අර්බුදයක්ම විතරක් නම් අපි ඔක්කොම එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න වැඩ කරනවානේ. නමුත් එහෙම නෙමෙයිනේ තියෙන්නේ. ඒ හැම පියවරක් පාසාම දේශපාලන විවේචනයක් ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. සමහර කෙනෙක් කියනවා නෑ ආර්ථික අර්බුදය ඇති උනේම දේශපාලන අර්බුදයක් නිසා කියලා. මේ ආර්ථිකය ඔහොම වෙන්න තිබුණේ නැහැ මෙහෙම නිසා කියලා. ඉතින් අපි ඕක වාදයක් තියෙනවා සමාජයේ. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රශ්න දෙකම අපි සමස්තයක් වශයෙන් අරගෙන විසඳන්න ඕනේ කියන එකයි. ආර්ථික ප්‍රශ්නයට අනිවාර්යයෙන්ම විසඳුමක් අපි එකතු වෙලා හොයාගන්න ඕනේ. ඒ එකතු වීමට යම්කිසි බාධාවක් තියෙනවා නම් ව්‍යවස්ථාව තුළ ඒකටත් අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ. ඇත්තටම බාධාවක් තියෙනවද නැද්ද කියන එක ඒක අපිට විවාද සම්පන්නයි. නමුත් සමාජයේ යම්කිසි ආකාරයක හැඟීමක් තියෙනවා නම් ඒ හැඟීමට අපි ආමන්ත්‍රණය කිරීමත් අවශ්‍යයි කියලා මම හිතනවා. දැන් ආර්ථික ප්‍රශ්නෙට අපි ආවොතින් ඉස්සෙල්ලම දැන් ආණ්ඩුවක් කරන්න ඕනේ මේකට උත්තර දෙන එකනේ. එතකොට දැන් සාමාන්‍ය විචනයකුත් ආවා අලුතෙන් අගමැතිවරයෙක් පත් වුණා. එයා ඇවිල්ලා මේ දැන් මොනවද දෙයක් කරලා තින්නේ? එයා ඇවිල්ලා දැන් මාසෙකමාරක් වෙනවා. ඉතින් එයා මේ අමාරුයි කියලා කියනවා. මේ සත් දෙක අමාරුයි කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ සුමාන දෙක කියනවා. ආයෙ සුමාන දෙකක් අමාරුයි කියලා. දැන් ආයෙ සුමාන තුනක් අමාරුයි කියනවා. දැන් මේක කියන්න නම් මේ අපිට අගමැති කෙනෙක් අවශ්‍ය නැහැ කියලා. ආයෙ සමහර අය කියනවා අපිට දුන්නොතින් දැන් මම නම් වශයෙන් කිව්වොතින් විපක්ෂ නායකතුමා දැන් කියනවා අපිට දුන්නොත් අපි මාස 6කින් විතර අපිට පුළුවන් මේක ඉවර කරන්න කියලා. ජනතාව තිබුණත් දැන් කියනවා අපිට දුන්නොතින් අපි මේක මාස 6කින් කරලා ඊට පස්සේ අපි ඡන්දයකට ගිහිල්ලා ආණ්ඩුවක් හදන්න කියලා. ඉතින් ප්‍රශ්න තියෙන දැන් මුලින් කවුරුවත් මේක බාර ගන්න ආවේ නැහැ. ඒකත් අපි පිළිගන්න එපා. කවුරුත් ආවේ නැහැ බාර ගන්න. බාර ගන්න ආපු නැති එකට සාධාරණව තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලෝ කිව්වේ ජනතාව කියන මේ ජනාධිපතිතුමා යන්න කියලා මේ ජනාධිපතිතුමා යටතේ මේක කරන්න බෑ කියලා. නමුත් ව්‍යවස්ථාව ඔන්න එතනට එනවා. ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපතිවරයෙක් ඉවත් වෙන්නේ නැත්තම් ඉවත් කිරීම තියෙන්නේ පාර්ලිමේන්තුව තුළ තියෙන දේශාභියෝගයෙන් විතරයි. විශ්වාස භංග වලින්වත් වෙන ඒවා වලින්වත් අයින් කරන්න බෑ. ඉතින් එහෙමනම් ව්‍යවස්ථානුකූලව කරන්න පුළුවන් දේ තමයි අගමැතිවරු කැබිනට් මණ්ඩලය ඉවත් වෙලා අලුතෙන් කැබිනට් මණ්ඩලයක් පත් කරලා අලුතෙන් මාර්ගයක් යන එක. දැන් ඒකට කවුරුත් ආවේ නැතුවමනේ ගුණවර්ධන මහත්තයා අපි කියන්නේ දෝෂාභියෝගය කියන එක ගත්තොත් ඒක දැවැන්ත දෙයක් නේ. ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය ලේසි පහසු ක්‍රියාවලියකුත් නෙමෙයි. ඒක විශාල ක්‍රියාවලියක්. ඔව්. එකක් ඒක පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනේ. මේක දෝෂාභියෝගය පටන් ගන්නත්. නැත්තම් කතානායක කැමති නම් පිළිගන්නවා නම් දෙකකින් ඉවුණොත් පුළුවන්. ඊට පස්සේ මේක සුප්‍රීම උසාවියට ගිහිල්ලා සුප්‍රීම උසාවියත් මේක විභාග කරලා ආයෙත් එන්න ඕනේ. ඒ වෙනකොට මේ දැන් අපි ඉන්නේ ගෑස් නැතුව තෙල් නැතුව. ඒතකොට දැන් මේක කාටත් තේරෙනවා මේ ලොකු ක්‍රියාවලියට ගියොත් අපි තව ටිකක් වැටෙනවා. ඒ නිසා දැන් එක්තරා විදිහකට ඒ අවස්ථාවේදී කරන්න පුළුවන් දේ තමයි අලුත් කැබිනට් එකක් දාලා ඉස්සරහට යන එක. ඒතකොට ඒක නෙමෙයි කරන් යන්නේ. ඒතකොට කරන්න යන්න ගියාම පහුගිය කාලේ යම් පීවර ගන්නක් අරන් තියෙනවා.
දැන් ඒකත් අපි ගොඩක් වෙලාවට අවධාරණය කරන්නත් අවශ්‍යයි. ඒ කියන්නේ මූලික වශයෙන් අපිට මෙතනින් ගොඩට යන්න කවුරුත් උදව් කරන්න නැති තත්ත්වයක් ආවා. ඒ කියන්නේ අපි වංකොලොත් තත්ත්වයටපත් වුණානේ. එතකොට අපිට තියෙච්ච මාර්ගය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක යම්කිසි ආකාරයක ගනුදෙනුවක් පටන් ගන්න එක. දැන් මේ සාකච්ඡාව මේ අගමැතිතුමාපත් වෙන කලින් පටන් ගත්තා. නමුත් අගමැතිතුමා තමයි කලින් කීවේ මේක කරන්න ඕන කියන එක. ඊට පස්සේ දැන් අතර අරගෙන මුදල් ඇමතිත් වශයෙන් මේක කරගෙන අද වෙනකොට සෑහෙන සාකච්ඡාව සාර්ථක වෙලා තියෙන සමහර තසුමාන දෙකකින් විතර ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන්. ඒක ලැබුණු ගමන්ම තවත් බ්‍රිජිං ෆයිනෑන්සර්ස් කියලා අපි කියනවා. නැත්නම් මේ අර අපිට තියෙන අමාරුකම මගහරව ගන්න මුදල් දෙන නත් අනෙක් රටවල් ගන්නක් එකම වෙලා තියෙනවා. ඒත් මේ පැත්තෙන් යනවා. හැබැයි මේ අතරේ දැන් ප්‍රශ්නයක් තියෙනවා තෙලුයි ගෑසුයි. දැන් අද වෙනකොට ගෑස් ලිට්‍ර ගෑස් සමාගම රජයේ ගෑස් සමාගම මුදල් අමාත්‍යාංශයට තියෙන්නේ. ඒකෙන් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගණ්ඩ අසංකරා ගිවිසුමක්. ඒ අසංකරට පස්සේ ඉස්සරහා මාස 4ට අවශ්‍ය ගෑස් ප්‍රමාණය ලබා ගන්න පුළුවන්. වර්තා විනාඩියක් කාලෙන්නේ. ඊළඟට තෙල් සම්බන්ධනොත් ගැටලුවක් ඇති වුණා. දැන් මේ ගැටලුව විසඳගෙන ඉස්සරහට යන්න යනවා. මේ අවස්ථාවේ තෙල් නැති ප්‍රශ්නයක් තියෙනවා ඒක ඇත්ත. ඒතර මම අර අන්තිම විනාඩියෙන් කිව්වොත් මේ ඔක්කොම තත්ත්වයක් යටතේ ව්‍යවස්ථාවක සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කිව්වොත් රටේ මේ ගමන යන්න නම් අපිට හැමදේම එකතු කරගන්න අවශ්‍යයි. අද පෙන්නලා තියෙන්නේ එහෙම නෙමෙයි. අද පෙන්නලා තියෙන්නේ හැමෝම කියන්නේ ඕගොල්ලෝ අයින් වෙලා එන්න අපි තනියෙන් මේක කරන්නම් කියන කතාව. හැබැයි ඒක මැදට ගේන්න පුළුවන් දෙයක් තමයි දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙන යම්කිසි ආකාරයක විධායකයේ මත ඒකරාශී වෙච්ච බලය වෙනස් කළා. මේක පාර්ලිමේන්තුවත් එක්ක බලය බෙදා හදා ගැනීමකට ගිහිල්ලා සම්වරණ සහ තුලන සාර්ථක කර ගැනීම සඳහා වන විදිහේ ව්‍යවස්ථාවේ යම්කිසි වෙනසක් ඇති කිරීම තුල. ඉතින් ඒක ජනාධිපතිතුමාත් පොරොන්දුවක් දුන්නා අලුත් ආණ්ඩුවක් පත් කරන්න පෙර මම මෙවැනි වෙනසක් කරනවා 19 වෙනි සංශෝධනයට ආපසු ගමන් කරනවා කියලා. දැන් ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ අත් වශයෙන්ම මේ ආර්ථිකය ගොඩනැගීමට දේශපාලන ස්ථාවරවල ලබා ගැනීම සඳහා කරන පියවරක් වශයෙන්. ඉතින් ඒ අර්ථයෙන් ගත්තයින් පස්සේ සුධර්මන් මම හිතන්නේ මේ දෙකම වැදගත්. මේ දෙක දිහා බලලා විමසිලිවත්ද ඒක අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු හදාගෙන ඉස්සරහට යෑමට හැම කෙනෙක්ගේම දායකත්වය ලබා ගැනීම තමයි අපිට තියෙන අභියෝගය මේ අවස්ථාවේ. මනෝජ් ගමගේ මහත්මයා දැන් අපි ගත්තොත් 69 ලක්ෂයක ජනවරමක් 3/2ක පාර්ලිමේන්තු බහුතරයක් මේ සියල්ල තියාගෙන තමයි වසර 2ක් ඉක්ම වෙන්නත් කලින් ඉතාමත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට රටපත් වෙලා තියෙන්නේ. සුදර්ශන ගුණවර්ධන මහත්මයා කිව්වා වගේම මේ ඡන්දයට කලින් කියන්නේ අපි ජනාධිපතිවරණයට කලින් නොවැම්බර් මාසේ 2019 ඊට කලිනුත් කිව්ව දෙයක් තමයි මැතිවරණ වේදිකාවේදී අලුත් ව්‍යවස්ථාවක් ගැන. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම ඇතුළු අලුත් ව්‍යවස්ථාවක් ගැන. අපි ඊට කලින් තිබ්බ මැතිවරණ වලට ආපස්සට ගියොත් ඒ හැම මැතිවරණයකදීම කියපු ප්‍රධාන සටන් පහටයක් පොරොන්දුවක් තමයි අලුත් ව්‍යවස්ථාවක් අලුත් ඡන්ද ක්‍රමයක් පිළිබඳව. අපි උත්සාහයන් කීපයක් දැක්ක මේ 1978 ව්‍යවස්ථාව වෙනස් කරන්න චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති වෙලා ඉන්න යුගයේදීත් අලුත් ව්‍යවස්ථාවක් ගෙහෙන්න දැඩි උත්සාහයකට ඒ පාර්ලිමේන්තුවේ ගිනි තියනවත් දැක්ක ව්‍යවස්ථාවේ කෙටුම්පත් ඒ සියල්ල අපි ඉතිහාසයේ දැක්ක දේවල්. දැන් මේ වෙනකොට රට ඇවිල්ලා තියෙන්නේ මේ ව්‍යවස්ථා අර්බුදයක් එක පැත්තකින් තියෙනකොට අනිත් පැත්තෙන් ඉතා දැඩි ආර්ථික අර්බුදයක්. මෙන්න මේ දෙක කොහොමද සමාන වෙන්නේ? මෙහෙන් ව්‍යවස්ථාවක් අලුත් ව්‍යවස්ථාවක් එනවා නම් 22ක් වගන්තියේ නැහැ 22 සංශෝධනයක් එනවා නම් රටේ ආර්ථිකය මේ පැත්තෙන් උග්‍ර අර්බුදයකට තියෙනවා නම් ව්‍යවස්ථාවකුයි ආර්ථිකය කොහොමද ඒකාබද්ධ වෙන්නේ ජනතාවට පහසුකම් සලසන්න? සුදර්මන් අපේ සුදර්ශන මගේ සහෝදර නීතිඥ මහත්මයා කියපු ඇතම් කාරණා මම එකඟ වෙනවා වගේම මම යම්කිසි එක තැනකදී එකඟ වෙන්නේ නැති කාරණයක් තියෙනවා සමස්තයක් විදිහට ගත්තම ඒක තමයි මේ රටේ පුරවැසියෙක් විදිහට සාමාන්‍ය මිනිස්සෙක් විදිහට දැන් මේ ආර්ථික අර්බුදේ ආර්ථික අහේනියේ යම්කිසි ආකාරයේ පීඩනය අපිට දැනෙනවනේ. අපේ ගෙවල් වලටත් ගෑස් එක හොයාගන්න ගියාම එහෙම නැත්නම් විදුලි බලය විසඳුන අවස්ථාවවලදී මේක අපිටත් දැනෙනවා. එතකොට මේ දැනෙන නිසාම අපිට තේරෙන දෙයක් තමයි කවුරු හරි කියනවා නම් මේ වෙලාවේ ප්‍රමුඛ දේ දැන් මේ අපේ මාතෘකාව වෙන්නේ වඩා වැදගත් කියන දේනේ. ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍යයි කියන දේ නෙමෙයි මම කියන්නේ. වඩා වැදගත් මොකක්ද කියන්නේ අපිට කල්පනා කරන්න ඕනේ. දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න ජනතාවගෙන් ඇහුවොත් අපි එක්කෙනාගෙන් වෙන වෙනම ඇහුවොත් හද සාක්ෂිත එකඟව අපිට දෙන්න තියෙන පළවෙනි පිළිතුර තමයි ආර්ථික අර්බුදය තමයි මෙතන තියෙන උග්‍රම අර්බුදය. දැන් මේ ප්‍රශ්න ටික ඇති වෙන්නේ විධායක ජනාධිපති ධූරයට එරෙහිව පාර්ලිමේන්තුවේ 225ට එරෙහිව මේ ජනතා අරගලයක් නිර්මාණය වෙන්නේ කොතනින්ද සුධර්මන්?
මේක නිර්මාණය වෙන්නේ ඔබට මතක ඇති එදා මිරිහානේ ගෙදරට ජනාධිපතිවරයාගේ යම්කිසි පිරිසක් ඇවිල්ලා තමන්ගේ විරෝධතාවය පළ කරන්න පටන් ගන්න දවසේ ඉස්සෙල්ලා දවසේ රාත්‍රිය මතක් කරන්න. ඒ ඉස්සෙල්ලා දවසේ රාත්‍රියේ අපිට මතකයි මං හිතන්නේ පාන්දර 3-4 වෙනකම් පැය ගානක විදුලි කප්පාදුවක් සිද්ධ වුණා. ඒ විදුලි කප්පාදුවක් සිද්ධ වෙන්නේ මේ ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් විදියට. පැය 13ක විදුලි කප්පාදුවක් සිද්ධ වුණා. ජනතාවට මේක දරා ගන්න බැරි මට්ටමකට එදා රාත්‍රියේපත් වුණා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ නීතිඥ මහත්වරුනි මේ එදා රාත්‍රියේ ඒ දේ සිද්ධ වෙලා හැබැයි අර ජනතා නැගිටීම සිද්ධ වුණාට පස්සේ නැවත විදුලිය ලැබෙන්න ගන්නවා. ඒ තියෙන ප්‍රමාණයට වඩා මම දන්නේ මේ ඇයි කියන දේම ගැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා අදටත්. මොකද දැන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් කියනවා දැන් ඔවුන්ගේ දැනීම අනුව මේක ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා හෝ කරන දෙයක් නෙමෙයිනේ. විදුලි බලය දිය හැකි ප්‍රමාණය තීරණය කළ මේ දේ තීරණය කරන්නේ අදාළ ඉංජිනේරුවන්ගේ උපදෙස් අනුශාසන මත. එතකොට ඔය රාත්‍රියේ විදුලිය කැපුවනම් කැපුවේ ඔවුන්ගේ යම්කිසි ඇඩ්වයිස් මතනේ. ඔවුන්ගේ තීරණයන් මත. හැබැයි එදා රාත්‍රියේ ජනතාවට දරා තමන්ගේ දරුවෝ එදා රාත්‍රියේ නිදා ගන්න බැරුව අඬනවා. ඒ දරුවෝට ඒ වේදනාවෙන් තමයි එදා මිරිහානට මිනිස්සු එන්නේ. මෙන්න මේකයි යථාර්ථය. මේ ප්‍රශ්නේ පටන් ගත්තේ දැඩි ලෙස මේක ආරම්භ වුණේ මේ අරගලය ජනතා අරගලය අන්න එදා. ඒ පස්සේ තමයි මේ ගෝඨා ගෝගම හැදිලා මේ වගේ දේවල් හැදිලා ජනතාව දකින්නේ මේ පාලන තන්ත්‍රයේ යම් යම් වෙනස්කම් වෙන්න ඕන කියලා. මොකද හේතුව මම මේක කියන්නේ මේ දේශපාලන අර්බුද සියල්ල ආරම්භ වෙන තැන තමයි ආර්ථික අර්බුදය පටන් ගත්ත තැන. මේ ආර්ථික අර්බුදය ඇතිවෙච්ච තැනින් තමයි මේ සියලුම පීඩනය ජනතාවට දැනෙන්න ගත්තම. තමන්ට විදුලි බලය නැතුණාම, තමන්ට ගෑස් ටික නැතුණාම, තමන්ට පෙට්‍රල් පොලිමේ ඉන්න සිද්ධ වුණාම, පරිප්පු වල, හාල් වල මිල ඉහළ යන්න ගත්තම, ඩොලර ගිහලා යාමත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ තමන්ට දරාගත නොහැකි ප්‍රමාණයකින් වැඩි වුණාම මෙන්න මෙතෙන්දි තමයි ජනතාවට ප්‍රශ්නයක් දැනෙන්නේ මේකට විසඳුම කොහෙද කියලා. මේ මම දකින්නේ සුධර්මන් දැන් මෙතන තියෙන ප්‍රධානම අර්බුදය වෙන්නේ මේක. දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මම සාමාන්‍යයෙන් මම හිතන අපේ සුදර්ශන මහත්මයාට අද මම හම්බුනාම කිව්වා අපි දෙන්න පළවෙනි වතාවට යම් එක තැනක ඉඳන් කතා කරනවා කියලා. මොකද ඔහුගේ දේශපාලන දර්ශනයත් එක්ක මම එකඟ නැහැ. කාලයක් තිස්සේ මම එකඟ නැහැ. හැබැයි මම ඇත්තටම ඔහුට ස්තුතිවන්ත වෙනවා මේ අර්බුද අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේක බාර ගැනීම සම්බන්ධයෙන්. දැන් මොකද මේ අපි දේශපාලනේ දකින්න දෙයක් තමයි මේ දේශපාලනයේ මේ අර්බුදකාරී මේ ආර්ථික අර්බුදයත් එක්ක ඇති වුණාම බාර ගන්න මිනිහට පහර ගහන එක තමයි දකින්නේ. මට තේරෙන්නේ නැහැ මේ බාර ගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා බාර ගන්න ගියාම ඔහුටත් පහර ගහනවා. එහෙම නැත්නම් තව අමාත්‍යවරු යම්කිසි දැන් කාංචන අමාත්‍යවරයා khනිජ තෙල් වක්කීම් ආර අරගෙන අපි දකිනවා ඔහු යම්කිසි උත්සාහයක් දරනවා. ඔහුට අපිට සම්පූර්ණයෙන් මේකට බැනවදින්න බෑ. ඔහු මේ කවුරුත් මේ අර අපි සාමාන්‍ය භාෂාවෙන් කියන මේ කුණු මුට්ටියට කර තියන්නේ නැති වෙලාවක මේක බාරගත්ත මිනිස්සු මේක කරන්න යම් උත්සාහයක් දරනවා. මේක අතීතයේ වරද්දගත් ඒවා ගැන වෙනම පරීක්ෂණයක් කරන්න ඕන සහ ඒවට ඒ ගත්ත තීන්දුව ගත නිලධාරීන්ට දඬුවම් දෙන්න ඕන. ඒකටත් මම එකඟයි. හැබැයි මේ උත්සාහය ගන්න අතර අපි දකිනවා යම්කිසි ආකාරයකින් මේ පවතින ජනතාවගේ පීඩනය, ජනතාවගේ වේදනාව, ජනතාවගේ දුක, ජනතාවගේ ප්‍රශ්න උපයෝගී කරගෙන යම් දේශපාලන කණ්ඩායම් රට දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමටත් යම් උත්සාහයක් දරනවා. දැන් සුධර්මන් මම අද මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ ඔබගේ බලකිරීම මත. ඇත්තට මම එහෙම කියනවා ඔබට බැහැයි කියන්න බැරි හේතුව මතයි මම ආවේ. මොකද හේතුව මේ සාකච්ඡාව මේ විකාශය වෙනකම් මගේ ගෙදර මිනිස්සු දන්නේ මම මේ සාකච්ඡාවට ආවා කියලා. හේතුව තමයි මගේ ගෙදර කට්ටිය බයයි මම මේ සාකච්ඡාවට එනවට. මම ජනතාවට කතා කරනවට බයයි. මම වරදක් කළා නෙමෙයි. මම හොරකම් කළා නෑ. පොදු දේපල හොරකම් කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි මම ජනතාවට ගිහිල්ලා මගේ මතය දේශපාලන මතය ප්‍රකාශ කිරීමේ වරදට එදා මැයි 9 වෙනිදා මගේ ගෙදරත් ගිනි තියන්න උත්සාහ කරා ඇතැම් පිරිස්. මම දකින කනගාටුවට කරන අපි වහවහ මේ ආර්ථික අර්බුදය නිර්මාණය අර්බුදයට විසඳුම් සෙවිය යුතු හේතුව තමයි මේ දේශපාලන කියන කාරණේත් පොඩ්ඩක් අමතක කරලා ජනතාව මේ ආර්ථික අර්බුදය හමුවේ යම්කිසි ආකාරයකින් දැඩි පීඩනය හමුවේ වියරු වැටෙන තත්යකට පත් වෙලා තියෙනවා. ඒකට ඔවුන්ට වරදක් කියන්න බෑ. අත්‍තරම ඔවුන්ට වේදනාවක් තියෙනවා. මේ තමන්ගේ මේ තත්ත්වයට පත් කරේ කවුද කිලිබෙද්දද සොයා බැලීම සඳහා. හැබැයි මේ ජනතාවගේ තියෙන පීඩනය, මේ වේදනාව සමාජ වෛරයකට මේ වෙන විට පෙළඹිලා තියෙනවා. මේක තමයි මම දකින්නේ සුධර්මන් මම මේ අද මේ වේදිකාවට එන්න හේතුවත් ඒකයි. මොකද සමාජයේ ජනතාව දැනුවත් කර පිරිසක් විදිහට මම හිතුවා මට මොන අවදානම ආවත් මට පුළුවන් ද කටවහන් ඉන්න මේ මගේ රට විනාශ වෙලා යනකම්. මේ රට නැවතත් ලේවිලක් බවට පත් වෙන්න ඉඩ දෙන්න බෑ. ජනතාවට ප්‍රශ්න තියෙනවා. ඒක නැහැයි කියන්න බෑ. ඒක නිසා මම හිතන්නේ දේශපාලඥයන් සියලු දෙනාගේ වගකීම තමයි මේ අවස්ථාවේ
මේ අංකයකට මේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන එක. යම් කිසි කෙනෙක් කියනවා නම් අපේ අර සුදර්ශන සහෝදරයා කිව්වා වගේ මට බලය දෙන්න, මට බලය දුන්නොත් මම ඩොලර් ටික ගේන්නම්, මට බලය දුන්නොත් මම තෙල් ටික ගේන්නම් කියලා ඒ තක්කඩි දේශපාලඥයන් නම් අනිවාර්යෙන් ප්‍රතික්ෂේප විය යුතුමයි. මොකද හේතුව ඒ කියන්නේ උඹලා වැටියන් ජනතාව විඳවපන්, විඳවලා ඇතිතරම් විඳවපන් අපි බලන් ඉන්නවා, අපිට බලය ලැබුණොත් අපි උඹලා ගැන බලා ගන්නම් කියලා කවුරු හරි කියනවා නම් ඒ තරම් කුහක, ඒ තරම් ඉතාමත් පහත් අදහසක් දේශපාලනයේ තව මම දකින්නේ නැහැ. මොකද හේතුව දැන් මේ රටේ අපේ අහිංසක ජනතාව වැටෙන්න ඕන කබලෙන් ලිපට නෙමෙයි, එතනුත් පල්ලෙහාට වැටිලා ඉවරයි සුධර්මන්. ඒක නිසා මේ වෙලාවේදී මේ රටේ ඉන්න සමස්ත දේශපාලඥයන්ගේ වගකීම තමයි ව්‍යවස්ථා අර්බුදයන් ගැනට වඩා මේ වෙලාවේ ජනතාවට කොහොමද ගෑස් ටික දෙන්නේ, ජනතාවට කොහොමද පෙට්‍රල් ටික දෙන්නේ, ජනතාවගේ මේ ජීවන වියදම අඩු කරන්නේ කොහොමද කියලා එක මේසකට ඇවිල්ලා එකා වගේම කටයුතු කළා ක්‍රියා කරන එක. නැත්තම් මතක තියාගන්න අර 225 එපා කියන ජනතා වෛරය මේ හැමෝටම ලක් වෙන්න සිද්ධ වෙනවා. කාටවත් මේකෙන් බේරෙන්න බෑ. කවුරු හරි හිතන් ඉන්නවනම් සුධර්මන් අරයා බේරිලා මම බේරෙනවා කියලා නෑ. මේක පුපුරා ගියේ ඊළඟ දවසට, මේ ජනතාවගේ වේදනාව පුපුරා ගියේ ඊළඟ දවසට මේ රට ලේවිලක් වෙන එක නතර කරන්න බෑ. ඒ වගේම ඔය පාර්ලිමේන්තුවේ ඉන්න කිසිම කෙනෙකුට මේ වගකීමෙන් බේරෙන්න විදියක් නෑ. ඒක නිසා කරුණාකරලා එකිනෙකාට ඇඟිල්ල දික් කර ගැනීම පැත්තක දාලා මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන තැන විසඳුම් සෙවීම තමයි පළවෙනියටම අපේ රට කළ යුත්තේ කියන මතය තමයි මම ඉන්නේ. ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා දැන් ඔබතුමාගේ දීර්ඝකාලීන අත්දැකීමුත් එක්ක, ඔබතුමාගේ දේශපාලන අත්දැකීමුත් එක්ක දැන් ගත්තොත් අපි ඇත්තටම බැලුවොත් අර ගිනිකන්ද පුපුරලා ඉවරයි. අපි ගිනිකන්දක් උඩ ඉන්නව නෙමෙයි, ඇත්තටම ගිනිකන්ද දැන් පුපුරලා ඉවරයි. ඒකේ විනාශයේ තරම තමයි දැන් අපිට මනින්න කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා දකින්න විදියට කෙනෙකුගේ බඩගින්න තියෙද්දි මොනවා දේශනා කළත් වැඩක් නැහැ. ඒක තමයි තියෙන යථාර්ථය. දැන් මිනිස්සුන්ට බඩගින්න ඉහටත් උඩින් දැනිලා තියෙන්නේ. අද අපි දකිනවා ඊ타මත්ම දුක්ඛ විදිහට මේ පෝලින් ටික. තෙල් පෝලිමක් තමන්ගේ වාහනයට තෙල් ටිකක් අහගන්න මිනිස්සු පැය ගණන් දවස් ගණන් පෝලිමක ඉන්න යුගයක් ඇති වුණා නම් ශ්‍රීනාත් පෙරේරා මහත්මයා මං හිතන්නේ ඒ රටක මොකද්ද තත්ත්වය කියන එකත් ලොකු ප්‍රශ්නයක්. මොකද මේ තත්ත්වයට පත් වුණ හැටි ගත්තොත් පත් කළේ කවුද කියලා අපි තර්ක කරන්න ගියොත් මේක අපි දීර්ඝ වශයෙන් කතා කරන්න ඕන දෙයක්. නමුත් දැන් ඕන කරන්නේ අපිට විසඳුමක්. කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුමක්. ඔබතුමා කොහොමද දකින්නේ? විවස්ථාවක වෙනසක් කියන එක දීර්ඝ කාලයක් තිස්සේ 1978න් පස්සේ 1979 ඉඳලම කතා කරපු දෙයක්. 1972 ජනරාජ්‍ය ව්‍යවස්ථාව වෙනකන් අපි හිතුවේ අපි බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදුණාට පස්සේ සියල්ල හරි කියලා. ඊට පස්සේ තමයි මේකට ගොඩාක් දේවල් ඇතුළත් වෙන්න, මානව හිමිකම් පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මේ සියල්ල ඇති වෙලා 78 ව්‍යවස්ථාවක් ආවේ ආර්ථික ක්‍රමයකුත් එක්කම, විවෘත ආර්ථික ක්‍රමයක් එක්කම. ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේ ආර්ථික ක්‍රමයකුත් ඇතුළත් කරලා ඒකම රටේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයත් ආරක්ෂා කරගෙන මේ මිනිස්සුන්ට හොඳින් ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ශ්‍රේණිකව අවශ්‍ය වෙන්නේ ව්‍යවස්ථා වෙනසක්ද? ඉස්සෙල්ලාම ඔබතුමාටත් ඔබතුමාගේ ආයතනයටත් කාලයකට පස්සේ මට ආරාධනය කිරීම ගැන මගේ අවංක ස්තුතිය පුද කරනවා. ඒක අපිට ලබා දෙන අවස්ථාවක්. මම දකින හැටි ඔබතුමා මගෙන් ඍජුව ප්‍රශ්නයක් ඇහුවොත් ආර්ථික ප්‍රශ්නයයි විවස්ථා ප්‍රශ්නයයි අතර මොකටද ප්‍රමුඛත්වය දෙන්නේ? කිසිම සැකයකින් තොරව මම දෙන උත්තරය තමයි පළවෙනි දේ තමයි ආර්ථික විසඳුම. මොකද මිනිස්සු අද හරිම දුක්ඛිත තත්වයකට පත් වෙලා ඉවරයි. ගෙදර දරුවට හරියට එක වේලක් කන්න බැනි පවුල් මම හිතන්නේ ලක්ෂ ගාණක් ලංකාවේ ඉන්නවා. මිලියන් ගාණක් වෙන්නත් පුළුවන්. ඒතකොට එතනදී අපිට ප්‍රමුඛත්වය දක්වන්න වෙන්නේ ආර්ථික විසඳුම. මේක ගැන මම හිතන්නේ කිසි කෙනෙකුට ලංකාවේ කිසි කෙනෙකුට ඒක අභියෝගයට ලක් කරන්න බෑ. හැබැයි ඒකත් එක්ක මට කියන්න සිද්ධ වෙනවා මෙන්න මේක ඒ ආර්ථික සැලැස්ම ඇති කර ගන්නට එක මිනිස්සෙකුට බෑ. ඒ විතරක් නෙමෙයි රටේ දේශපාලන ස්ථාවරභාවයක් තියෙන්නට ඕනේ. එතකොට මේ දේශපාලන ස්ථාවරභාවයකින් තොරව ආර්ථික ස්ථාවරභාවයක් ගොඩනගන්න කියලා අපි කතා කරනවා ඒක හරි අමාරු වැඩක්. ඒ නිසා මම දකින හැටියට මේකට තනි පුද්ගලයෙකුට තනි පක්ෂයකට විසඳුමක් හොයන්න පුළුවන් එකක් නෙමෙයි.
ඒකට අතිගරු ජනාධිපතිතුමත් හවුල් වෙන්න ඕනේ. අනෙකුත් සියලු දේශපාලන පක්ෂත් හවුල් වෙන්නට ඕනේ. මම හිතන හැටියට සමාවෙන් මම මෙහෙම කියනවට මේ රට අවුරුදු 20-30ක කාලයක ඉඳලා අපව පාලනය කරපු අය විවිධ ක්‍රම මගින් රට පල්ලෙහාට ගෙනියලා තියෙනවා. ඒක ගැන සැකයක් නැහැ. සමහර අය හොඳ දේත් කළා. නමුත් සමස්තයක් හැටියට ගත්තම රටට හානිදායක දේවල් හැම ආණ්ඩුවක්ම වගේ කළා. වර්තමාන ආණ්ඩුවෙන් ඒක දැනුවත්ව බරපතල විදිහටම සිද්ධ වෙලා තියෙනවා. ඒක දැන් අපි අමතක කරමුකෝ. දැන් අපිට තියෙන විසඳුමක් හොයන එක. එතකොට විසඳුමක් හැවීමේදී මම දන්න තරමට විපක්ෂයේ පක්ෂ ආණ්ඩුවට කියා හිටියා රනිල් වික්‍රමසිංහ මහත්තයාව පත් කරන්න ඉස්සෙල්ලා. මම මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාව පත් කරපු ගැන නෙමෙයි දෝෂය දකින්නේ. නමුත් පත් කරන්න ඉස්සෙල්ලා කියා හිටියා අපි සූදානම් අන්තර්පාලනකට යන්න. හැබැයි එක කොන්දේසියක් ඒගොල්ලෝ ඉදිරිපත් කළා. ජනාධිපතිතුමාගේ ඒ බලය සහිතව අපි මේක ගත්තොත් අපිට කරන්න බෑ. මොකද අපි කවුරුත් දන්න එකක් තමයි අපි කැමති වුණත් අකමැති වුණත් මේ ව්‍යවස්ථාව තුළින් අති බලය සහිත පුද්ගලයෙක්ව නිර්මාණය කරලා ඉවරයි. ඒක තමයි ඇත්ත කතන්දර. විධායක ජනාධිපති ක්‍රමය තුල. ඔව්. ඒ විතරක් නෙමෙයි මේ ව්‍යවස්ථාව තුළින් මගේ මේ කියන්න තියෙන දේ මිනිත්තු 5කට කියන්න බැරිද මම අවසරය දෙනවා පස්සේ හරි කියන්න. ඒ ව්‍යවස්ථාව තුළින් අප ලොකු හිරවිල්ලකට හිර කරලා තියෙනවා. අද ජනාධිපතිතුමාව අස් කරනවා කියන එක වියසිදුරකින් මොකක්ද එක බලනට වැඩි අන්තයි. ඒක කරන්න බෑ. නීතිමය වශයෙන් කරන්න ගියොත් කරන්න බෑ. මේ දෝෂාභියෝගයක් ගැන ඒකගේ එකක් තියෙනවා. ඒක ජේ.ආර්. ජයවර්ධන මහත්තයා මං හිතන හැටියට සමාවෙන්න මම මෙහෙම කියනවට හිතලා බලලා කර තමයි ওই විධිවිධාන සමහර ඒවාකට ඇතුල් කරලා තියෙන්නේ. එයාගේ බලයත් එක්සත් ජාතික පක්ෂයේ බලයත් සදාකාලයට ආරක්ෂා කරගන්නට පුළුවන් කියන තැන ඉඳලා තමයි එයා මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ. ඒ නිසා අද අපි ලොකු හිරවිල්ලකට හිර වෙලා තියෙනවා. එතකොට මේකට විසඳුම මොකක්ද? මම දකින හැටියට අර මං කිව්වා වගේ පක්ෂ කීපයක් කියා හිටියේ ඔබතුමා ඔය විධායක බලය අර ගාන්තාවක් පිරිමියෙක් ගෑණියෙක් කරන්න ඒක ඇරෙන්න වෙන ඕන දෙයක් කරන්න පුළුවන් මේ ව්‍යවස්ථා බලයත් එක්ක ඔබතුමාගේ අතයට ඉඳගෙන අපිට වැඩ කරන්න බෑ. ඒ නිසා අපිට කියන්න ඔබතුමා යම් කාලයකින් එක්කෝ මේක වෙනස් කරන්න නැත්නම් මේ විධායක බලය අතාරින්න එකඟ වෙනවද? නෑ ඒකට එකඟත්වයක් ආවේ නෑ. ඇත්තටම මම කියනවා මමත් හිටියේ ස්ථාවරේ. විධායක මේ තරම් ශක්තිමත් විධායක බලය තියෙන කෙනෙකු යටතේ අපි බලය අරගෙන කරන්න ගියොත් ඒ මිනිහට නන්නත්තර වෙනවා. ඒක ශ්‍රීනාත් පෙර මහත්තයා තනි පුද්ගලයාට කරන්නත් පුළුවන්ද? ඒ කියන්නේ ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට ඉතලා මගේ බලතල අයින් කරනවා කියලා එක් කරන්නත් ඒකත් යලිත් පාර්ලිමේන්තුවට ගිහලා එතනින් තුනෙන් දෙකකුත් ගත යුතුයි නේද? මට තේරුණා අය අහන්න. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තමන් තීරණය කරලා මගේ බලතල මං ඉවත් කරගන්නවා කියන ඒ තමන් තීරණය කරොත් පුළුවන් දෙක කරන්න. හරි අන්න ඔබතුමා මගේ මම හිතේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඒක තමයි මම කිව්වේ මේ අපව හිර කරලා තියෙන්නේ. ජේ.ආර්. ජයවර්ධන ව්‍යවස්ථාව තුළ ඒක කරන්න බෑ. විශේෂයෙන් 156 දෙනෙක් පොහොට්ටුවේ മന്ത്രിවරු ඉන්නවා. එහෙම තියෙද්දී 3/2ක බලයක් ඇතුව ඒක කරන එක ඉංග්‍රීසියෙන් කියනවා almost impossible. හැබැයි එක දෙයක් තියෙනවා. අපි හැමෝම මූණ නොදෙන අපි මූණ දෙන්න අකමැති දෙයක් තියෙනවා. ජනාධිපතිතුමා මම විශ්වාස කරනවා තාමත් මේ රටේ මිනිස්සු ගැන යාන්තම් හරි තෙතමනයක් තියනවායි කියලා. ඒ තෙතමනය තියෙනවා නම් ඒතුමා දකිනවා නම් මේ ව්‍යාසනාකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කියලා එතුමාට පුළුවන් ස්වේච්ඡාවෙන් කියන්න හොඳයි ඕගොල්ලෝ ආණ්ඩුව අරගෙන කරන්න මම මෙන්න මේ සීමිත කාලය ඇතුළත මෙතනින් අයින් වෙලා යන්නම් කියලා. රටේ මිනිස්සුන්ට වැඩ කරන්න නම් ආවේ. රටේ යහපත පිළිබඳ වැඩ කරන්න ආවේ. අපි කැමති වුණත් අකමැති වුණත් අද අර්බුදකාරී තැනකට රට ගිහිලා තියෙනවා. ඒතර මේ රට මේ අර්බුදයෙන් ගොඩනගන්න එතුමාට ඕනේ නම් නීතිය පැත්තකින් තියලා ඒකට එකගත්වයක් දීමේ හැකියාව තිබුණා. ඒකට උතුමා එකග වෙලා නැහැ. ඒ වගේ තත්ත්වයක් ඇර තමයි අපි අද ඉන්නේ. එතන ඉඳලා මම අනිත් කොටස අනිත් සැරේ කියන්නම්. හොඳයි.
ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්මයා දැන් මේ තර්කය බැලුවොත් ඒ කියන්නේ එක පැත්තකින් මේ ගොඩනැගිච්ච විරෝධය ඒ කියන්නේ ජනාධිපතිවරයාට ඉවත් වෙන්න කියන ඒ සටන් පාඨයත් එක්ක තමයි යම් අරගලයක් නම් අරගලයේ නැත්තම් මේ විරෝධතාවයන් එළියට ආවේ. හැබැයි අන්තිමට ජනාධිපතිවරයා තවමත් අනතුරේ ඉන්නවා. අග්‍රාමාත්‍යවරයා තමයි ඉවත් වෙලා නව අග්‍රාමාත්‍යවරයෙක් එක්ක අලුත් කැබිනට්ටුවක් පත් වෙලා තියෙනවා. දැන් මේ රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම ජනාධිපතිවරයා ඉවත් වීමට. මේ රටේ ආර්ථික ප්‍රශ්නයට ෂණික විසඳුම අලුත් ආණ්ඩුවක් පත් වීමට. ඒ සියල්ලත් එක්කම අලුත් ව්‍යවස්ථාවක් රටට ස්ථාපිත කිරීමට. ඔබතුමා මොන ආකාරයෙන් දකින්නේ? දැන් මේක මේ කෙනෙකුට හිතෙන්න බල ඉබේ පහළ වෙච්ච දෙයක්. මේ ආපු මේ අවුරුදු දෙකක් වැනි කාලයක් තුල ආපු දෙයක් කියලාත් හිතෙන්න පුළුවන්. හැබැයි අපි දීර්ඝ කාලයක් ගත්තොත් ආපස්සට ගියොත් යම් යම් තැන්වලදී අපි දැක්ක මෙවැනි දේවල් වල උත්සාහයනුත්. හැබැයි අර කියනවා වගේ එක තැනක කේන්ද්‍රගත වෙච්ච බලයක් එක්ක රටක් තියෙනකොට ඒ රට ආර්ථිකීය වශයෙන්ුත් සමාජීය වශයෙන්ුත් ඉස්සරහට යන්නේ නැහැ කියලා මතයකුත් සමහරුන් තුල තියෙනවා. දැන් ඔබතුමා දකින්නේ මේ සියල්ලන්ටම මුල විධායක ජනාධිපති ධුරයේද මේ පවතින ව්‍යවස්ථාවද කොහොමද මේ ආර්ථිකය සැලසුම් කරගන්න මේ ව්‍යවස්ථාව උපයෝග කරගන්නේ? සුධර්මන් මම ඉතාම ස්තුතිවන්ත වෙනවා නැවත වරක් මට මේ සභාවට එන්න කීපු ගැන. ඔබතුමා මේ තුලාව භූමිකාව ඉතාමත්ම හොඳට සංවිධානය කරගෙන ගියා. මොකද අපි මීට ඉස්සෙල්ලා පැමිණි වෙලාවේ මම ඉල්ලා සිටියා මේ හඬ නගන අරගල කරුවන්ට මෙතන අවස්ථාව දෙන්න කියලා. ඔබ එදා රෑ ඒක පිළි අරගෙන ඊට පසුව වුන්ව ගෙනල්ලා එයාට අවස්ථාව දුන්නා. ඉතින් මට දකින්න දේ තමයි අවසානයේ මට දකින්න දෙයක් නැහැ, ප්‍රතිඵලයක් නැහැ. ඒක තමයි මම හැමදාම කියන්නේ මේ මට මේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් එක්ක සම්බන්ධතාවයක් මට ඇත්තේ නැහැ. මම කියන්නේ අපේ ව්‍යවස්ථාවක් කියන එක අපි තියෙනවා. අපි මම නීතිවරයෙක් හැටියට මට ඒකට එහා දෙයක් කතා කරන්න බෑ. ඒකට ව්‍යවස්ථාව 78 හදනකොට 6න් 5ක බලයක් දීලා ඒ ජනාධිපතිතුමාට ඒක කරන්න කියලා එතුමාට ඒක 78 ව්‍යවස්ථාව හැදුව ගමන් ඊට පස්සේ ඇවිල්ලා මේ ජේ.ආර්. ගෝ හෝම් කියුවා නම් යන්න එහෙම තත්ත්වයක් වෙයිද? අද මෙහෙම නින්ද දෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඒක මතක තියාගන්න ඕනේ අපි කවුරුත්. ඒ කාලවල වල වෙච්ච දේවල් ගැන අපිට මතකයි. මොකද මම මේ තියෙන අත්දැකීම මත මම දකින දෙයක් තමයි ඒ 78 ව්‍යවස්ථාවට අපි කැමැත්ත දීලා අපි ඒක මත ක්‍රියා කළා. ඊට පස්සේ තමයි ඔබතුමා නිවැරදිව කිව්වා වගේ සුධර්මන් අපේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඒ භාරත ජනාධිපති වුණාට පස්සේ මේ ජනතා විමුක්ති පෙරමුණත් එක්ක ගිහිල්ලා ඒ ජනාධිපතිවරයා කියන ඒ සංකල්පය නැති කරන්න කටයුතු කළා. මොකද වුණේ? අවසානයේට ඒ අයට හදාගත්ත ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව තුල ගිනි තියන්න සිද්ධ වුණා. ඉතින් මේවා ගැන මම දන්නේ අපේ තරුණ දරුදරුයන් අරගල භූමියේ සිට මේවා ඔවුන්ට කියලා දීලා තියෙනවාද කියලා. ඔවුන් ඒවා දැනගත යුතුයි. පුතේ දුවේ මොකද දන්නවද? මේවා දැනගන්න නැතුව ඔබව යම්කිසි විදිහකින් විකෘති මනසකට ගෙනල්ලා ඉවරලා කටයුතු කරන එක වැරදි. ඔබ කරන්න පටන් ගත්ත දේ ඊටාම නිවැරදි. මොකද පාලකයාට හිතාමතාම හිතුමනාපේ දේවල් කරගෙන යන්න ඉඩ දීලා අපි බලන් ඉඳීම නෙමෙයි. අපිට ඒකට ව්‍යවස්ථාවේ 14 වෙනි ව්‍යවස්ථාව දීලා තියෙන්නේ ඒකට තමයි. ඔබ ඒක තමයි පටන් ගත්තේ. ඒ කියන්නේ උද්ඝෝෂණයක් කරලා ඒ සම්බන්ධයෙන් තමන්ගේ අදහස්, තමන්ගේ කැකෑරෙන මතය ප්‍රකාශ කරලා කිව්වා අපි මේ දැන් ඉන්නේ ලොකු අරබුදයක. එතෙන්දී ඔබතුමාට එක කරන්න බැයි නම් යන්න. ඒකනේ කිව්වේ. එතකොට මේක මේ ගෝඨාභය යන්න කියපු පළියට ඒ ගෝඨාභය කියන චරිතය එතනින් ඉවත් වෙන්නේ නැත්තම් අපි මොකද්ද කරන්නේ? අපි ඒකට අනුව ඊළඟ පියවරට යන්න ඕනේ. ඊළඟ පියවර ඒහා සමානව ඉන්න දේශපාලඥයන් හෝ ඒ රටේ යම්කිසි මතයක් ප්‍රකාශ කරපු Tamanට අකමැති පුද්ගලයන් මරා දමන එකද? එහෙම නැත්නම් ඔවුන්ගේ දේපල ගිනි තියන එකද? මේ දරුවෝ දැනගත යුතුයි ඒ අයගේ ඒ වටිනා මතය වැරදි විදිහට ප්‍රයෝජන ගන්න සමහර දේශපාලඥයෝ ඒ වන විටත් සංවිධානය වෙලා හිටියා. ඒ අය මෙවැනි වේදිකාවල ඇවිල්ලා ඔවුන්ගේ මතය වියංගෙන් ප්‍රකාශ කළා. අපි ගමින් ගමට යනවා, අපි ගමින් ගමට ගිහිල්ලා සංවිධානය කරනවා කියලා කිව්වදේ මම මේකෙදි කිව්වා එක භයානක දෙයක් ඒක ඉඳ තියන්න එපා කියලා. නමුත් අවාසනාවන්ත තත්ත්වයක සිද්ධ වුණා සුරල්ම.
ඒක නැවත වෙන්න දෙන්න එපා කියන එක විතරයි මට කියන්න. අද මගේ මිත්‍ර මනෝජ්ට ඒ ප්‍රශ්නේ මතුවෙච්ච එක පැහැදිලිව පේනවා. ඒකෙදි නීතිඥවරයාද නැද්ද කියන එක නෙමෙයි. ඒ තන්ත්‍රයට පත් වුණාට පස්සේ වුන් හැසිරුණු ආකාරය ඊටම නින්දිතයි. ඒක නෙමෙයි අපේ රටට අවශ්‍ය. අපේ රටේ දැන් ඔබ දෝෂණයක් කරලා කිව්වේ දේෙන් ප්‍රතිඵල තියෙනවා. ඔබ සතුටු විය යුතුයි. ඒකෙදි ජනාධිපතිවරයා කියන්නේ එක තැනක්. ජනාධිපතිවරයා ප්‍රධාන කොටගෙන පාර්ලිමේන්තුව ඊළඟට තියෙන්නේ. ඒ පාර්ලිමේන්තුවේ ඉන්න සෑම කෙනෙක්ම මේකට දායක වෙන්න ඕනේ. අපේ රටේ මේ තියෙන ප්‍රශ්නෙට එක එක්කනට ඇඟිල්ල දික් කළා මේ ඈත අතීතයේ සිට ආවයි කියන එක වැරදි සුධර්ම. අපේ රටේ හිටිය දේශපාලඥයෝ අඩු වැඩි වශයෙන් රටට කරපු දේවල් ගැන අපි කල්පනා කරනවා. ගල්ඔය ව්‍යාපාරය පටන් ගත්තා එතන ඉඳන්. ඊට පස්සේ මහවැලි ව්‍යාපාරය මේවෙන් අපි ප්‍රයෝජන ලබන්නේ නැද්ද? එතකොට ඉඩම් ප්‍රතිසංස්කරණ පනතෙන් වෙච්ච දේ ප්‍රතිඵලය මේ දරුවන්ට කියලා දීලා තියෙනවද? එතකොට අපේ ඊට පස්සේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇවිල්ලා සම්පූර්ණ වෙනසක් ඇති කරමින් ගම්මුදා සංකල්පයේ උඩ නිවාස දුන්නෙක් ගැන දන්නවද මේ? ඒ වගේම ඊට පසුව වෙච්ච දේවල් සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී ඇඟලුම් කර්මාන්තය අපේ අද රකින්න ඇඟලුම් කර්මාන්තය ඇති කරන්න රටවටේ ඇඟලුම් කර්මාන්තශාලා ඇති කරපු ඒවා අපි මතක් කරන්නේ නැතුව ඉන්න එපා. එවැනි තත්ත්වවල අපේ රටේ තිබුණා. ඒ වගේම අපි දුෂ්කර කාලවලට මුහුණ දුන්නා. අපි පාම් පෝලිං වල හිටියා. මෙහෙම අපි අද මෙතන හිටියට ඒ දේවල් වලට ගිහිලා තියෙනවා. ඒ නිසා මේක අමුතුවෙන් හිතන්න එපා සුධර්මන්. මේක මේ වෙලාවේ අපි ඔක්කොම එකතු වෙලා මේකෙන් ගොඩ එන්න ඕනේ. මේ බලන්න වසර 5කට පසු ඉහළ ගිය උද්දමනයෙන් මැලේසියාවේ බඩමුලේ ඉහළ නැගී. ඊළඟට කැනඩාවේ උද්දමනය දශක 4ට පසු ඉහළට. ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට පාකිස්තානයේ විකල්ප සොයයි. ඊට පස්සේ ඊළඟට කියනවා ප්‍රංශයේ උද්දමනයේ මැඩ පැවැත්වීමට යුරෝ මිලියන 9ක කෙටුම්පතක්. ආහාර මිල ඉහළ යෑමෙන් ඉරානයේ අර්බුද රැසක්. මේක ලෝක ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා අපි එක එකනාට මේ ගෝඨාභය ගෝ හෝම් කේකේ අපි කෑග ගහ හිටියට මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ දරුවනේ. මගේ මිත්‍රවෝනේ මේ දේ කියන්න තමයි මම මෙතනටම ආවේ. අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. එකතු වෙලා විකල්පයක් කරන්න ඕනේ. දැන් මම බලාගෙන හිටියා මේ අපේ ඉන්න දේශපාලඥ විරුද්ධ පාර්ශවයේ ඉන්න අය මේ වෙලාවේදී අගමැතිතුමා හැටියට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා බාර අරගෙන මාසෙකමාරක් යනකොට අහනවා මොනවද දෙයක් කළේ කියලා. කොහොමද කරන්නේ? හැබැයි ඒගොල්ලෝ ඉල්ලනවා මාස 6ක් අපිට දෙන්න කියලා. දීලා බලන්න මාස 6ක්. එතකොට අපිට කතා කරමු. මම මේ වේදිකාවට මෙතනට ඇවිල්ලා කතා කරන්න මාස 6ක් තවත් කෙනෙක් ආවා. ධම්මික පෙරේරා මන්ත්‍රීවරයෙක් හැටියට දිරුම් දීලා ඇමතිවරයෙක් හැටියට බාරගත්තා. ඒ රටට අවශ්‍ය කරන ඩොලර් හොයනවායි කියලා ඒ පුද්ගලයා පොරොන්දු වුණා. මේ කියන විපක්ෂයේ එක්කෙනෙක්වත් ඩොලර් හොයන එක පටන් ගත්තද? කිව්වද? ඩොලර් හොයනවා වෙනුවට ඔවුන් කියන්නේ සුධර්මන් එවන්න එපා අපේ රටට කියලා කියන්නේ. කොච්චර මහා වැරෑරුම් මේකට වචනයක් නෑ කියන්න. කුහක වචනේ හරියටයි. කුහකත්වයෙන් තමන්ගේ පොලිමේ ඉඳිද්දි මේවා පෙට්‍රල් පොලිමේ ඉඳගෙන ඒ දුරකථනයෙන් කතා කරනවා විදේශ රටවල ඉන්න අපේ ශ්‍රමිකයන් විශේෂයෙන් අපිට දායක වෙන අයට කියනවා එවන්න එපා සල්ලි. මේක මේ ගෝඨාභය ගෙදර ගෙනියනවද? නැහැ. මේක තේරුම් කරලා දෙන්න ඕනේ. මේ සල්ලි ඔක්කොම එන්නේ ඔබේ දෙමව්පියන්ට සහ දරුවන්ට. හැබැයි බැංකුව හරහා ආවොත් අපේ රටට ඒ ඩොලර් ටික අරගෙන ඔබට මුදල් දෙන්න පුළුවන්. මේ න්‍යාය කියලා දෙන්නේ නැහැ. එක වේදිකාවක මම දැක්කේ නැහැ සජබයෙන් හෝ ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ දෙදෙනා කතා කරනකොට ඒවා කිව්වා. අපිට වැඩක් නැහැ සුධර්මන් පරණ දේවල් කිය හැමදාම මේක කලේ නැහැ අරක කලේ නැහැ කියන අපිට ඕනේ මේ වෙලාවේ අවශ්‍යතාවය මොකද්ද? ඒක අපි පැහැදිලි කරමු ඉදිරියට. මේ වෙලාවේ රටට අවශ්‍ය කරන්නේ ඩොලර් කියන වචනේ තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඒ ටික හොයාගෙන ඉදිරියට ගියේ නැත්තම් හැමදාම බොරුවට අත දික් කර ගෝඨා ගෝ හෝම් කිකේ අපි කෑග ගහ ඉන්න එක විතරයි කරන්නේ. හොඳයි. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ රටට මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක්ද නිසි ආර්ථික සැලැස්මක්ද කියන එක. ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙනවා. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් මේ වෙලාවේ රටට අවශ්‍ය වෙන්නේ අලුත් ව්‍යවස්ථාවක්ද එහෙම නැත්නම් නිසි ආර්ථික සැලැස්මක්ද? නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහත්මයා දැන් අර දෙකම තියෙනවා. ව්‍යවස්ථාවකුත් ඕනේ. ආර්ථිකේ ශක්තිමත් කරගන්නත් ඕනේ. මෙන්න මේ කාරණා දෙකම එකම ව්‍යවස්ථාවක් ඇතුළට
කරගන්න බැරිද? රටක ආර්ථිකය ශක්තිමත් කරන වගන්ති බැරිද ව්‍යවස්ථාවකට ගේන්න? රටේ නීතිය හා සාමය නිසි විදියට ශක්තිමත් වෙන නීති රීති ගේන්න බැරිද ව්‍යවස්ථාවක් ඇතුළට? මොකද අපි සාමාන්‍ය ජනතාව හැටියට අපි දකිනවා ව්‍යවස්ථාවක් කියලා ගත්තාම අනපනක් තියෙනවා. ජනාධිපතිවරයා පත්වීම පිළිබඳව තියෙනවා. කැබිනට් මණ්ඩලය පත්වීම තියෙනවා. කමිෂන් සභා පත්වීම පිළිබඳව තියෙනවා. හැබැයි මේ ආර්ථිකය ශක්තිමත් කරලා ඒ නිසි ආර්ථික සැලැස්මක් යන විදිහ පිළිබඳව ඇයි අපේ ව්‍යවස්ථාව තුළ වගන්ති නැත්තේ? ධර්මන් මේ ඔබේ ප්‍රශ්නට මම හිතන්නේ මම කෙටි උත්තරයක් ඉස්සෙල්ලා දෙන්නම්. මට තව කරුණු කීපයකුත් මෙතන කියන්න අවශ්‍යයි. පළමුවෙන්ම ව්‍යවස්ථාව තියෙන්නේ අපිට මග පෙන්වන රාමුවක් තියෙනවා අපි කොහොමද රටක් වශයෙන් ඉස්සරහට යන්නේ කියලා. ආර්ථික වැඩපිළිවෙල කියන එක යම් යම් පක්ෂ ඡන්දයකට ඉදිරිපත් වෙච්ච යම් මැනිෆෙස්ටෝ එකක් දාලා ඒ අනුව කියනවා මේ ප්‍රතිපත්තිය තමයි අපි අරන් යන්නේ කියලා. ඊට පස්සේ තවත් පක්ෂයක් ආවම පස්සේ වෙනස් කරන්න ඉඩ තියෙන්න ඕනේ. ව්‍යවස්ථාවෙන් කියන්න බෑ මේ ආර්ථික වැඩපිළිවෙලම ගමන් කරන්න කියලා. නමුත් අපි දැන් ඉන්න තත්ත්වයේ අනුව අනිවාර්යයෙන්ම අපිට එකඟතාවයක් සම්මුතියක් හදාගන්න අවශ්‍යයි. අඩු ගානේ අවුරුදු 5ක් 10ක්වත් මම හිතන්නේ යම් පොදු ප්‍රතිපත්තියක යන්න වෙයි කියලා. ඒ කියන්නේ නිසි සැලැස්ම. නිසි සැලැස්ම. ඒ කියන්නේ ජාතික ප්‍රතිපත්තියක්. ආර්ථිකයට හෝ ජාතික ප්‍රතිපත්තියක් කියන එක. ඒ කියන්නේ කවුරු හරි පක්ෂ මාසු දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදී පත් වෙන්න පුළුවන්. නමුත් කවුරු ආවත් එක දෙයක්. උදාහරණයක් වශයෙන් කිව්වොත් රාජ්‍ය සේව සම්බන්ධයෙන් වැඩිපුර අනවශ්‍ය පිරිස් බඳවා ගන්නේ නැහැ. ඒක සීමා කරලා අවශ්‍ය ප්‍රමාණයට පමණක් තියාගන්න. අනවශ්‍ය වියදම් අඩු කරන්න. බදු ටික හරියට අය කරගන්න. ඒ වගේ මේ රටේ කර්මාන්ත සහ අපනයන මූලික කර්මාන්ත වැඩි කරන්න. මෙන්න මේ වගේ දේවල් වලට වැඩි සහන දෙන්න. ඊළඟට දිනදුදු ජනතාවගේ සහන දීලා අනිත් අයගෙන් යම් කිසි ආකාරයක ටැක්ස් එකක් ගන්න. ඒ වගේ ආදායම් උත්පාදනය කිරීම සඳහා වන ක්‍රියාවලියකට යන්නේ නැත්නම් අපි අමාරු වැටෙනවා තව දුරටත්. ඒ කියන්නේ ඔබතුමාගේ නේ ව්‍යවස්ථාපිත විදිහට සකස් කරන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ව්‍යවස්ථාවටත් වඩා දේශපාලන එකඟතාවයක් හදාගන්න අවශ්‍යයිනේ. සියලු පක්ෂ එකඟතාවයක් හදාගන්න අවශ්‍යයි. එහෙම හදා ගැනීම සඳහා ව්‍යවස්ථාව තුළ යම්කිසි යන්ත්‍රණයක් හදාගන්න පුළුවන්. දැනට නෑ ඒක. දැනට තියෙනවා මදි. දැන් උදාහරණයක් වශයෙන් අපේ ව්‍යවස්ථාව අනුව අපිට පුළුවන් දැනට තියෙනවා මේ පාර්ලිමේන්තුව තුළ. එතන ව්‍යවස්ථාවෙන් නෙමෙයි ස්ථාවර නියෝගයෙන් හදලා තියෙනවා විවිධ තීරණකාරක සභා. මුදල් පිළිබඳ තියෙනවා මේ කෝප් කියලා එකක් තියෙනවා මේ රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් රජයේ මුදල් සම්බන්ධයෙන් තියෙනවා කමිටි ඔන් පබ්ලික් ෆයිනෑන්ස් කියලා ඊට පස්සේ කෝපා එක තියෙනවා. ඔව්. එතන මේ වලට පුළුවන් විධායකයේ කටයුතු විමර්ශනය කරන්න පාර්ලිමේන්තුවට කැඳවලා. හැබැයි ඒක විධිමත් කරලා ශක්තිමත් කරලා පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් යුක්ත කමිටුවක් විසින් අර ප්‍රශ්න ඇහුවොත් තමයි ඇමතිවරයාට යට වෙන්නේ නැතුව ඒක කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට ඒක කිරීමේදී ඒක මාධ්‍ය සංදර්ශන නොවිය යුතුයි. දැන් බොහෝ වෙලාවට මේ මාධ්‍යයට විරුද්ධ කරනවා අපි සමහර දේවල් විනිවිදභාවය සඳහා කියලා. නමුත් අපි දකින්න අවාසනාවට වගේ පාර්ලිමේන්තුවත් ඒ වගේම අනිකුත් කමිටුත් ඒක මාධ්‍ය සංදර්ශන. දැන් මෙතන මාධ්‍ය තියෙනකොට මම කතා කරද්දි මම අර එළිය කතා කරන අවංක භාවයෙන් නෙමෙයි මම කතා කරන්නේ. මම මෙතන ඇවිල්ලා මේ බලන් ඉන්න අයට රඟපෑමක් කරනවා. ඉතින් මේක වැරදි. අපි ඊට වඩා විවෘතව ඊට වඩා අවංකව මේ සාකච්ඡාව ගෙනියන්න ඕනේ අපේ පැත්තෙන් ගත්තම. ඉතින් ඒ නිසා අන්න ඒ වගේ යන්ත්‍රණ තියෙනවා. හැබැයි ව්‍යවස්ථාව මගින් තවදුරටත් කරන්න පුළුවන් දෙයක් තමයි මේ බහුපාර්ශ්වික ප්‍රවේශයක් ඇති කිරීම. කියන්නේ අපේ රටේ විවිධ පක්ෂ තියෙනවා. ඊළඟට සුළු ජාතික පක්ෂ තියෙනවා, සුළු පක්ෂ තියෙනවා. දැන් ජනතා විමුක්ති වගේ පක්ෂයක් ඇතුළේ සුළුතරයක් තුන් දෙනා ඉන්නේ. දෙමළ ජාති සන්ධානයේ 10ක් විතර ඉන්නේ. දැන් මේ අයත් පාලනයට හවුල් කරගන්න අවශ්‍යයි. හවුල් කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නැත්නම් කන්ස්ටිටියුෂනල් කවුන්සිල් කියන ආයතනය ශක්තිමත් කිරීම තුළ ඒ හැම දිනකම නියෝජිත වෙනවා. ඒතර මේ නියෝජිතයන්ට පුළුවන්කම ලැබෙනවා ඉහළ තනතුරට පත් කිරීමේදී ජනාධිපතිතුමා කරන නිර්දේශ දිහා බලලා යම් ආකාරයකින් ඒක අනුමත කිරීම සඳහා කරන්න. ඒතර යම් කිසි ආකාරයක බල තුලනයක් ඇති වෙනවා. ඊළඟට ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාවලට පත් කිරීම ආදිය කරන්න ගියාට පස්සේ මේ මණ්ඩලයට පුළුවන් ඒ තෝරා ගැනීම කරලා ජනාධිපතිතුමාට යවන්න. අවසාන පත් කිරීම බලධාරී ජනාධිපතිතුමා. දැන් මෙන්න මේ වගේ යම් කිසි ආකාරයක සංවරණ සහ තුලන හරහා ආර්ථිකය ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තුව තුළින් මෙහෙවන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම මුදල් සම්බන්ධයෙන් ගත්තම ඔබතුමා කියන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඒ පක්ෂවල නියෝජිතයන් මේ කමිටු වලට ආපුවම ඒ මහජන නියෝජනය එතන තියෙනවා කියන්නේ. තියෙනවානේ. නැත්තම් වෙන දිනන පක්ෂයයිනේ සාමාන්‍යයෙන් ඉන්නේ දිනන පක්ෂය ගත්තොත් ඉතින් පක්ෂේ නායකයා කියන දේ අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමතිවරයා පක්ෂෙන් ඉන්නේ බලවත් නැහැ ඇමතිවරයාට යටින් ඉන්න පුළුවන්. ඊට වඩා ටිකක් විවෘතව මේක කතා කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙන්න අවශ්‍යයි. හැබැයි ඒක ඇත්ත වශයෙන්ම මගේ අදහසෙන් ක්ලෝස් ඩෝ කරන්න ඕනේ. මොකද එතකොට අපිට මේ ප්‍රශ්නේ දිහා අවංකව බලන්න පුළුවන්. මාධ්‍ය සංදර්ශනයක් කරගන්න නැතුව. ගුණවර්ධන මහත්මයා දැන් අද ගත්තොත් අද මේ පාර්ලිමේන්තුව දිහා ගත්තොත් එක්සත් ජාතික පක්ෂයක മന്ത്രിවරයෙක්. ඔව්. ඒ മന്ത്രിවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙලා තියෙනවා. ඔව්.
එතකොට ඔහු නියෝජනය කරන සෙසු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුල නැහැ. එතකොට යම් කිසි විදියකින් ජනතාවට පෙනෙන දෙයක් තමයි ජනමතයක් නැති කෙනෙකුට රටේ අග්‍රාමාත්‍ය ධූරයේ බාර දීලා තියෙනවා කියන චෝදනාවකුත් එල්ල වෙනවා. මේක කොහොමද දකින්නේ ඔබතුමා මේ ව්‍යවස්ථාව තුල තියෙන තත්ත්වය කොහොමද මේ සම්බන්ධයෙන්? ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඔබ මේ කලින් අහපු ප්‍රශ්නේ මෙතනට ගියොත් අපේ ව්‍යවස්ථාව දිහා බැලුවොත් අපේ ව්‍යවස්ථාව තුල තියෙන්නේ ඡන්දයෙන් පත් වෙන ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඔහු පත් වෙන්නේ අවුරුදු 5කට දැන් කාලේ ඉස්සර 6කට. ඒ ජනවරම දුන්නාන් පස්සේ විධායකයේ උල්පත يعني ජනතාවගේ විධායක බලය පාවිච්චි කරන්නේ විධායක ජනාධිපතිවරයා විසින්. ඒ ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලයක් ඉන්නවා. කැබිනට් මණ්ඩලයේ පත් වෙන්නේ ආපහු ජනතාවගේ ඡන්දයෙන් අවුරුදු 5කට පත් වෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අතරින්. පිටින් ගෙන්න බෑ. දැන් මේක පෙර මහත්මයා මන්ත්‍රීවරයෙක් වෙලා නේ ඇමති කෙනෙක් උනේ. පිටින් ගෙන්න බෑ. එතකොට ඒ පත් කිරීමේදී ඇමතිවරු සහ අගමැතිවරයා ජනාධිපතිවරයාට අභිමතයක් තියෙනවා. ජනාධිපතිවරයාට දීලා තියෙනවා දැන් තියෙන ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායකයේ වැඩි දිනාගේ විශ්වාසය දිනා ගන්න පුළුවන් කියලා Tamanට හිතන කෙනා පත් කරන්න පුළුවන්. අභිමතයක් දීලා තියෙනවා. ප්‍රශ්න කිරීම වලට ඉඩ තියෙනවා ඕන ප්‍රශ්න කිරීමක් සිද්ධ කරන්න. අභිමතයක් දීලා තියෙනවා. දැන් අභිමතේ පාවිච්චි කරන්න බෑ බල යම් පක්ෂයක් පැහැදිලිවම දිනලා තියෙනවා නම්. දැන් අපි හිතුව මේ පාර්ලිමේන්තු පත් වෙච්ච ගමන් ගත්තන් පස්සේ පොදු ජන පෙරමුණට 145ක් විතර මන්ත්‍රීවරු හිටියා. ඒ අවස්ථාවේ ජනාධිපතිතුමාට හිතලා කියන්න බෑ මම ගන්නවා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා. මොකද ඒ අවස්ථාවේදී පැහැදිලි බහුතරයක් තියෙනවා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුණා. ඇතුළේ රටේ කලබලයක් ඇති වුණා. ඇතුළට පස්සේ ජනාධිපතිතුමාගේ බලය දැන් කොච්චර ගෝ හෝම් කියලා කිව්වා වුණත් ව්‍යවස්ථාවල ජනාධිපතිතුමාගේ බලය අවුරුදු 5ක් තියෙනවාමයි. එයා ජනාධිපතිතුමා අසුනොත් හරි වෙනත් යම්කිසි අශක්තතාවයක් ඇති වුණොත් ඒත් පාර්ලිමේන්තුවෙන් ඒ ඉතුරු දුර කාලෙට කෙනෙක් පත් කරනවා මිස වෙන ඡන්දයක් තියන්නත් බෑ. ඒ කියන්නේ ඒ දුර කාලේ අවුරුදු 5කට ජනතාව දීලා තියෙනවා. ඒ දිර කාලේ දුන්නට පස්සේ ජනාධිපතිතුමාට පේනවා නම් රටේ දැන් තත්ත්වය අනුව මෙතන දැන් පාර්ලිමේන්තුවේ බහුතරය නැහැ කියලා ආණ්ඩුව ගෙනියන්න බෑ. බිස්නස් කරන්න බෑ. ආණ්ඩුවේ බිස්නස් එක කරන්න බෑ. මොකද සහතිකයක් නැහැ පනත පාස් කරන්න පුළුවන්ද කියලා. ඒක ජනාධිපතිතුමා කල්පනා කරන්න පුළුවන්. එහෙමනම් මම අහනවා වෙන කෙනෙක්ව පත් කරන්න. එතකොට ජනාධිපතිතුමාට අභිමතයක් දීලා තිනවා Tamanට බහුතරය තියෙනවා කියලා විශ්වාස තියෙන කෙනා පත් කරන්න. ඒක තමයි මේකේ තියෙන ලක්ෂණය. මොකද එයා ඡන්දයෙන් පත් වෙච්ච කෙනෙක්නේ. විධායක බලය එතන තියෙන විධායකයා තමයි පත් කරන අගමැතිවරයා. ඒ පත් කිරීම කරන්නේ පාර්ලිමේන්තුවේ නෙමෙයි. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා කියලා ජනාධිපතිවරයා විශ්වාස කරන පුද්ගලයා. ඒක වැරදි නම් ඊට පස්සේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒ පුද්ගලයාව ඊළඟ පනතකින් ඒක ඉව මේ පරදුව නම් පනත බහුතරය පෙන්නලා නැහැ. ඔව් අතට මේක තමයි කරන්නේ. ක්‍රමය ඒකයි. මේ වෙනතුරු එහෙම වෙලා නැහැ. ඔව් ඒ කියන්නේ අවිනිශ්චිතතාවයක් ඇතිවීම වළක්වන්නනේ. දැන් රටේ පාලනයේ අඛණ්ඩතාවයක් තියෙන්න ඕනේනේ. එකපාරටම බහුතරයක් නැති වෙනවා. දැන් මොකද කරන්නේ? ආණ්ඩුව ගෙනියන්න බෑ. එහෙනම් කතා කරලා ඉවරලා බලනවා කාටද දෙන්න පුළුවන් කියලා. දැන් එතකොට දැන් ඕක 2018 තුනානේ. 2018 ඉවකට තිබිච්ච අගමැතිතුමාව අයින් කරා. ඒ ව්‍යවස්ථාවන අපි තර්ක කරලා අයින් කරන්න බෑ කියලා. නමුත් දැන් 19 විශ්ව අනුව අයින් කරන්නත් පුළුවන්. හැබැයි අයින් කිරීමක් උන්නේ මේ අවස්ථාවේ අගමැතිතුමා ඉල්ලාස් වුණා. මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා ඊට කලින්ම කතා කරලා බැලුවා කායිකද කාටද දෙන්න දැන් මේක. ඔබතුමා කිව්වේ අර දින 52 ආණ්ඩුව වෙලාවේදී ඔබතුමාලා අධිකරණයට ගියා ඒ කරපු දේ වැරදි කියලා. ඇත්ත වශයෙන්ම අගමැතිතුමා ඉවත් කිරීම සම්බන්ධව අධිකරණයට ගියේ නැහැ. ඔව්. අගමැතිතුමාගේ මම ඒ දින 52 අවස්ථාවේදී කිව්වේ මම තාමත් නිත්‍යානුකූල අගමැති. මගේ බහුතරය නැති වෙලත් නැහැ. මාව අයින් කරන්න තත්ත්වයක් ඇවිල්ලා නැහැ. මාව අයින් කරන විශ්වාසභංගිය තමයි අයින් කරන්න ඕනේ. ඒ නිසා පාර්ලිමේන්තුව කැඳවන්න මම පාර්ලිමේන්තුවේදී මම පෙන්නන්න මට බහුතරය තියෙනවා කියලා. ඇත්තටම උනේ ඒකයි. පාර්ලිමේන්තුව කැඳෙව්වා අධිකරණයට ගියේ පාර්ලිමේන්තු විසිරපු වලක්වා. දැන් එතකොට ගුණවර්ධන මහතා අරවගන්තිය ජනාධිපතිවරයාගේ අභිමතයේ පරිදි ඔහු කැමති කෙනෙක් සුදුසුයයි සිතන කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම කියන වගන්තිය එතකොට කොහොමද එතනදී වළංගු වෙන්නේ නැද්ද? ඔව් දැන් ඒ තර්කය උඩ තමයි ඒක කරේ. නමුත් නෑ එතන අවස්ථාවේ සොරම නෑ හුවේ ප්‍රශ්නේ මෙහෙමයි දැන් එයාට හිතෙන නිසා පත් කළා වුණාට ඒක අවසානාත්මක නෑ. ඒ පත් කරපු කෙනා වැරදි කියලා හිතපු අගමැතිතුමාම කිව්වා මට බලය තියෙනවායි කියලා. ඉතින් බට බලය තියෙනවායි කියලා පෙන්වන්න කිව්වහම ඒ තත්ත්වය තමයි එයා කියන්නේ. ඔතන තියෙන වැදගත්ම කාරණය තමයි දැන් මෙතන අපි මතුවෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් කිරීම ගැන අකමැති නම් ඔහුට බෞතරේ නැත්තම් මේ වෙනකොට සජිත් ප්‍රේමදාස මහත්මයාට හෝ අනුර කුමාර දිසානායක මහත්මයාට හෝ මේකට යම්කිසි ආකාරයේ බහුතරය පාර්ලිමේන්තුවේ පෙන්නලා හෙට වුණත් ඒක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔවුන්ට මං හිතන්නේ ඒ ගැන විශ්වාසයක් නැති නිසා තමයි මේ අභියෝග නොකර ඉන්නේ. ඉතින් එතන තමයි මං හිතන්නේ ඒකයි තත්ත්වය. අත වශයෙන්ම දැන් මම කියන්නේ මේ තත්ත්ව දෙක සමාන. දැන් දින 52 අවස්ථාව වෙනකොට තිබ්බේ 19 වෙනි සංශෝධනය නිසා ඒකේ තිබ්බ අගමැතිවරයෙක් ඉවත් කිරීම සම්බන්ධයෙන් කියම
පාර්ලිමේන්තු විශ්වාස භංග යෝජනාවකින් තමයි ඉවත් කරන්න ඕනේ කියලා. විශ්වාස භංග යෝජනාවක් ගැන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒ තර්ක තිබි එහෙම විශ්වාස භංගකින් ගෙනාව තිබ්බා ඒවා පරාජය වුණා විශ්වාස භංග. ඒක ඉවත් කිරීම වැරදි කියලා. අම උසාවියට ගියේ නැහැ සම්බන්ධයෙන්. උසාවියට ගියේ පාර්ලිමේන්තු විසුරුප අවස්ථාවේ. උසාවිය කිව්වා විසුරුවන්න බෑ අවුරුදු 4මාරක් යනකම්. ඒ නිසා විසුරුවපු එක වැරදි කියලා කිව්වන් පස්සේ තමයි අතුරු නියෝගයක් දුන්නා. ඒක නවත්තලා. එතකොට පාර්ලිමේන්තුව රැස් වුණා. රැස් වුණ වහාම කරේ මොකද්ද? ස්ථාවර නියෝග අත්හිටුවා. අත්හිටවන්න පුළුවන් මොකද බහුතරයක් තියෙන නිසා. නැත්තම් අත්හිටවන්න බෑ. ස්ථාවර නියෝග අත්හිටුවලා විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. ඒ එවකට ජනාධිපතිතුමා පසුවපත් කරපු ආණ්ඩුවට විරුද්ධව. ඔකයි වුණේ. එතකොට මට අර තව කරුණක් කියන්න අවශ්‍යයි. දැන් එතකොට මේ අගමැතිතුමා පත් කිරීම උනේ මේ අර්බුදයක් තියෙනවානේ. දැන් අර්බුද අරගල කරුවන් කියන්නේ ගෝඨා ගෝහෝ. දැන් එයා ගියාම මොකද වෙන්නේ? දැන් අර එක කෙනෙක් මහත්මයෙක් කිව්වා ජනාධිපතිතුමා යන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එකත් යන්න ඕනේ. ඊළඟට එයත් යන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? ඉතින් එතකොට රට අරාජික වෙනවා. එතකොට කවුද තෙල් ගේන්නේ? කවුද ගෑස් ගේන්නේ? කවුද සපයන්නේ කියන ප්‍රශ්නේ කාට උත්තරයක් නැහැ. වෙන තත්ත්වයක් 88 9 කට අපේ රටේ අපි දැක්කා. ජනාධිපති අස් වෙන්න කියලා කියනවා. හැබැයි අස් වෙලා කියලා කියන්නේ ආයුධ බලයෙන් බලය ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය. ඉතින් මේක ආයුධය තිබුණ නැති වුණාට ඒ වගේ දෙයක් කරන්න බෑ. උද්ඝෝෂණය කරන අයිතියක් තියෙනවා. සටන්කාම ඉල්ලීම් ඉල්ලන්න අවශ්‍යයි. නමුත් ආණ්ඩුවක් ඉවත් කිරීම කරන්න ව්‍යවස්ථානුකූලව කරන්න වෙන්නේ. ඒක බොහොම පැහැදිලි. ව්‍යවස්ථානුකූලව ධර්ම ජනාධිපතිතුමා කරේ ඒ අවස්ථාවේදී අනිත් අයගෙන් ඇහුවා. නීතිඥ සංගමයේ අපි සම්බන්ධ සංවිධානයේ නීතිඥ සංගමයේ යෝජනාවක් ඉදිරිපත් කළා. පොදු වැඩපිළිවෙලක් හදන්න ආර්ථික අර්බුද විශ්ල කරන්න. සියලු පක්ෂ එකතු වෙලා එකඟතාවයෙන් අගමැති කෙනෙක් නම් කරගන්න. ජනාධිපතිතුමා යාව පත් කරන්න. ඊළඟට අවුරුදු 1කමාරක් වහාම 19 වෙනි සංශෝධනය ගේන්න. අවුරුදු 1කමාරක් ඇතුළත ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා කිව්වා. ඉතින් මෙන්න මේක කිව්වම පොදු සමගි ජන බලවේගයත් නීති සංගමයේ ගාවට ඇවිල්ලා කතා කරා ඇතුළට ඇවිල්ලා. ශ්‍රී ලංකා දස් පක්ෂය ඇතුළු පක්ෂ 10ක් කතා කරා. නීති සංගම ජනාධිපතිතුමාත් හම්බුණා. හම්බෙලා මේක කතා කරලා කවුරුවක්වත් ආණ්ඩුව ගන්න ආවේ නැහැ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයාට කතා කරා ආණ්ඩුව ගන්න කියලා. දැන් අපේ ශ්‍රීනාත් පෙරේරා මැතිතුමා කිව්වා විපක්ෂයේ එකඟ වුණාය කියලා අගමැතිතුමා ජනාධිපතිතුමා යම් කාලරාමුවක් දෙනවා නම් කියන්නේ. හැබැයි එකඟ වුණේ කවද්ද? මුල් අවස්ථාවේදී මේ විපක්ෂ නායකතුමාට කිව්වා විපක්ෂ නායකතුමා කිව්වේ නෑ මට බෑ ජනාධිපතිතුමා යනකම් මම එන්නේ නැහැ කියලා. එතුමා එහෙම කිව්වේ නෑ. එතුමා මන් දන්න තරමට කිව්වේ අපිට කාලවකවානුවක් කියන්න ඔබතුමා ඉවත් වෙන. අනිත් එක මං කියන දේ මං තාම කරේ කියලා ඉවර නෑ. හොඳයි මම යටත්ව මං කියන්නම් එතුමාට යටත්ව මගේ මතකේ නම් එනේ හරියට හරි ඔබතුමා කියන්නේ හරි. මම ඔය මනුස්සයත් එක්ක වැඩ කරන්න එන්නේ නෑ කියලා පැහැදිලිව කිව්වා. ඊළඟට කොහොමද පියන් තනතුරක් මට පියන් කමක් කිව්වා මේක. මේක වැඩක් නෑ අරගෙන. මෙයා කරන්න බෑ. ජනතාව කියන්නේ මෙයාට යන්න කියලා. ඉතින් එතකොට මොකද කරන්නේ? ඊට පස්සේ කතා කරලා සරත් ෆොන්සේක මහත්මයාට. සරත් ෆොන්සේක මහත්මයාත් මම අහලා පක්ෂෙන් අහලා දවස් 3ක් විතර බලලා කියන්නම් කියලා. ඉතින් ඇත්තට පසුපෙලෙන් සහ අනිත් මන්ත්‍රීවරු කල්පනා කරලා කිව්වා අපේ ආරක්ෂාවක් නැහැ. මේ අවස්ථාවේ අපේ ආරක්ෂාවට අවස්ථාවක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ පත් කරන්න කියලා ඒ ඉල්ලීම. ඒ අවස්ථාවේ තමයි තනි ආසනයක් තියෙන කෙනා පත් කරේ. ඉතින් මනෝජ් කිව්වා වගේ ඒ පත් කර ජනාධිපතිතුමාගේ අභිමතය අනුව ක්‍රියා කරලා තිනවා. ඒක වැරදි නම් පාර්ලිමේන්තුව රැස් වුණ ගමන්ම අනිත් අය කියනවා මේ පත් කිරීමට මෙයාට විශ්වාසයක් නැහැ කියලා. කවුරුත් කියන දෙයක් ගෙනාවෙන්නේ නැහැ. ඒකයි තත්ත්වය. ඉතින් ඒ නිසා මේ අර්බුදය විසඳන්නයි මේ ආවේ. අර්බුද අවස්ථාවේදී කවුරු හරි ආවන් පස්සේ එක්කෝ අර්බුදයට Taman ඉස්සරහට එන්න ඕනේ. එහෙම නැත්නම් ආපු කෙනත් එක්ක එකතු වෙලා කතා කරලා වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ ඒකට එකඟ වෙන්නේ නැහැ. දැන් ආවට පස්සේ දැන් කියනවා දැන් අනුර කුමාර දිසානායක මහත්තයා දැන් කියනවා මට දෙන්න මං කරන්න. ඒ වෙලාවේ මොකද ජනාධිපති නිකන් කරන්න බෑ කියලා. දැන් මේක ටිකක් කල් යනකොට පේනවා කරන් යන්න පුළුවන් වගේ තත්ත්වයක් පේනකොට දැන් IMF එකත් එක්ක ඇග්‍රීමන්ට් එක ගහුවන් පස්සේ කියනවා දැන් මම ගන්නම් කියලා. දැන් මේක ඇත්ත වශයෙන්ම ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් නෙමෙයි. මේක ප්‍රතිපත්ති විරුද්ධ දේශපාලනයක්. ඒක කවුරු හරි මේ අවස්ථාවේ රටතින් තත්ත්වෙන් ගොඩ ගන්න රට පළමුව කියලා ඉස්සරහට එන්නවනේ. ඉතින් ඒක කරන්නේ නැතුව එළියේ ඉඳගෙන හැංගිලා ඉඳගෙන මේ ගල් ගැහිමෙන් මං හිතන්නේ මහජනයාට කිසිම සේවයක් වෙන්නේ නැහැ. ඔව් තෝ කියන්නේ දුවන කෝච්චියට නගින්න කවුරුත් ඒ වෙලාවේ කැමති උන්නේ නැහැ. කැමති උන්නේ නැහැ. දැන් කියනවා මේ පුළුවන්. මනෝජ් ගමගේ මහත්මයා දැන් මේ තත්ත්වෙත් එක්ක ඒ කියන්නේ රටේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ කියන්නේ ආර්ථික අර්බුදයක්. පැහැදිලිවම ඉතාමත්ම දැඩි ආර්ථික අර්බුදයක්. දැන් මේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාවට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ බඩ වියත රැකගන්නේ කොහොමද? තුන් වේල කන්නේ කොහොමද? තමන්ගේ අඩුම වශයෙන් රැකියාවට යන්න හරි ඩීසල් පෙට්‍රල් ටික කොහොමද ගහගන්නේ? ලාම්පු තෙල් ටික අරගෙන කොහොමද තමන්ගේ එදිනෙදා කටයුතු ටික කරගන්නේ? මේ විදුලි බලය කපන්නේ නැතුව කොහොමද රාත්‍රිය ගත කරන්නේ? දරුවන්ගේ අධ්‍යාපනය ගත කරන්නේ? මෙන්න මේ ආර්ථික අර්බුදය හමුවේ ජනතාව ව්‍යවස්ථාවත් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට රටේ නීතියත් සාමයත් ප්‍රතික්ෂේප කරන තත්ත්වයකට පත් වුණොත් මම හිතන්නේ මනෝජ් ගමගේ මහත්මයා මොකක් සිද්ධ වෙයිද? අදත් ඒ තත්ත්වය රටට ඇති වෙලා තියෙනවා නේද? ඇති වේගන එනවා නේද?
මම හිතන්නේ සුධර්මන් මම හිතන්නේ මේ සාකච්ඡාවේ අපි වැදගත්ම මම හිතන්නේ මේ සාකච්ඡා ආරම්භ වීමට ප්‍රථම අපි 4 දෙනාත් ඔය ගැන කතා කරා. මොකද මම හිතන්නේ වැදගත්ම කාරණේ මේ ජනතාව ඉස්සරහ අපි කතා කරන්න ඕන අද මම මෙතෙන්ට එන්න ප්‍රධානම හේතුවකත් ඕකයි. දැන් ওই මැයි 9 වෙනිදා මේ රටේ අවාසනාවන්ත සිදුවීම් ගණනක් වුණානේ. පළවෙනියට කියන්න ඕන කවුරු හරි හිතනවා නම් මම මේ ගෝල් ෆේස් එක ගහපු එක සාධාරණීකරණය කරන්න හදනවා කියලා. නෑ. ගෝල් ෆේස් එකට පහර දීම වැරදි. ඒක මම කියනවා. හැබැයි මතක තියාගන්න එහෙමයි කියලා රට වටේම ගෙවල් ගිනි තියලා නීතිය බිඳ වැටිච්ච එක ඊට වඩා භයානක තත්ත්වයක්. මගෙන් ඒ දවස්වල මම ටික දිනකට මගේ Facebook එක අක්‍රිය කරාම හැමෝම මගෙන් අහලා එව්වා ඔයා බයද? ඔයා බය වෙලාද? දැන් මම මේ රටටම කියන්න කැමති ඔව් මම බයයි. මොකද හේතුව මම මැරෙක් නෙමෙයි. මම පාතාලේ පුද්ගලෙක් නෙමෙයි. මම එහෙම නැත්තම් තක්කඩියෙක් නෙමෙයි. එහෙම නැත්තම් මම ගෙදර ආයුධ හංගන් ඉන්න මිනිස්සෙක් නෙමෙයි. මේ රටේ නීතිකරුක නීතිඥවරයෙක් නීතිකරුක පුරවැසියෙක් විදියට සුධර්මන් නීතිය බිඳ වැටිච්ච සමාජික ජීවත් වෙන මං ඇත්තටම බයයි. මම බයයි මගේ පවුලේ සමාජික ජීවිත ගැන. මම බයයි මේ රටේ දේපල විනාශ වෙන එක ගැන. අපි කවුද බය නැත්තේ? අපි කවුරු හරි පාතාලේ හෝ එහෙම නැත්නම් ආයුධ දරාගත මිනිස්සු නම් ඕනෝන් දෙයක් කරන්න පුළුවන් අපි බය නැති වෙන්න පුළුවන්. හැබැයි අපි බයයි නීතිය බිඳ වැටිච්ච සමාජයක. මොකද සුධර්මන් මම පාසල් යන පොඩි දරුවෙක් කාලේ මම මේ අරගලේ ඉන්න විශේෂයෙන්ම යම්කිසි ආකාරයෙන් මේ ආර්ථික පීඩනයෙන් දරා ගන්න බැරුව ඉන්න ජනතාවගෙන් විශේෂයෙන් මේ තරුණ පරපුරට මම මේ පණිවිඩය දෙන්නේ. ඔබ දැකලා නැහැ නීතිය බිඳ වැටිච්ච සමාජයකට වෙච්ච දේ. මම දැකලා තියෙනවා. මම පුංචි දරුවෙක් කාලේ මෙතුමන්ලා තමන්ගේ හොඳම තරුණ වයසේදී මේ දේ දැකලා තියෙනවා. සමහරට ඔබතුමන්ලා ගෙවල් ඇතුලේ හැංගිලා ඉන්නේ නැති ඔබතුමන්ලාත් ඒ කාලේ. මොකද 88 89 කාලයේදී මේ රටේ මේ ආකාරයෙන්ම නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට වීසි වුණා. පොලිසිය හමුදාව නීත්‍යානුකූල පොලිසිය හමුදාව පැත්තකට වීසි වුණා. අධර්මයේ රජ කරන පොලිසිය හමුදාවන් ආයුධ අතර ගත්ත කට්ටිය රෑ සැරිසරන්න ගත්තා. ඔය අරගල කරපු තරුණ තරුණියෝ පාරක් ගානේ ටයර් උඩ පිච්චෙන්න ගත්තා. මම උදේ ඉස්කෝලේ යනකොට මං හැමදාම දැක්කා අර ලුණාවේ කලපුවේ තරුණයෙක්ගේ මිනිහක් පාවෙනවා. එහෙම නැත්තම් ටයර් උඩ මිනිස්සු පිලිස්සෙනවා. ඇත්තටම මට මැයි 9 වෙනිදා දකිද්දි මට මහා බයක් ඇති වුණා සුධර්මන්. මොකද මේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින අසරණ ජනතාවගේ එහෙම නැත්නම් මේ ආර්ථික අර්බුදයෙන් පීඩා විඳින Tamanගේ අනාගත අපේක්ෂාවන් බොඳ වෙලා ඉන්න මේ අහිංසක තරුණ තරුණියන්ගේ අහිංසක බලාපොරොත්තු එක්ක කාලකන්ණි දේශපාලනඥයෙක් සෙල්ලම් කරනවා. හරි බයයි සුධර්මනි මේ தත්ත්වය. මේ රටේ දැන් තියෙන බරපතලම ප්‍රශ්නය මේ නීති ආධිපත්‍ය බිඳ වැටීම කියන දේ මම විශ්වාස කරනවා. ඒක මනෝජ් ගමගේ මහත්තයා දැන් ඒ තැනට ඇතිවෙච්ච නිර්මාණය. ඒ කියන්නේ ඒ තැනට එන්න. ඒ කියන්නේ තරුණ තරුණියන් ගෝල් පේස් ගිහිල්ලා අරගල කරන්න හරි සටන් පහට කියන්න හරි ඒ තැනට එන්න පරිසරය නිර්මාණය වුණා නේද? අනිවාර්යයෙන්ම මම කියන්නේ ඒකයි සුධර්මන් මේ ආර්ථික අර්බුදයට වගකිය යුතු පුද්ගලයන්ට දඬුවම් කළ යුතුයි. ඒක ඇත්ත. හැබැයි මම කියන්නේ මේ தත්ත්වයේ යටතේ තියෙනවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා මේක බාරගත්තමත් කරන්න බෑයි කියලා තව කෙනෙක් බාරගත්තමත් කරන්න බෑයි කියලා මේ කකුලෙන් අදින දේශපාලනයක් මේක තුල තියෙනවානේ. දැන් මේක තුල තමයි මේ භයානක තත්ත්වය තියෙන්නේ. දැන් ඔබගේ ප්‍රශ්නේ අහපු දේ දැන් අපි දැක්කා පෙට්‍රල් පෝලිම් වල. ඇත්තටම පෝලිමේ මම සමහරක් දවසට පැය 5-6 දවසේ වැඩි හරියක් පෝලිමින් අවස්ථා ඉඳලා තියෙනවා. හැබැයි මම දැක්ක දේවල් සමහරක් දේවල් තමයි අපි දැන් මේ තැන්වලදී මේ ජනතාවගේ උද්වේගකර හැඟීම් තියෙන තැන්වලදී අතම් වෙලාවට අපි දකිනවා පොලිස් නිලධාරියාට පහර දෙන්න යනවා. එහෙම නැත්නම් පොලිස් නිලධාරියාව නැත්නම් හමුදා නිලධාරියා වීඩියෝ කල් ඉවරලා ඔහුට අපහාස කරමින් යම්කිසි ආකාරයෙන් මේ නීතිය බිඳවට්ටන යම් පිරිස් උත්සාහ දරනවා. මම කියන්නේ මේ සමස්ත ජනතාව කියලා. හැබැයි මේ රටේ නීතිය සාමය අගය කරන ජනතාව මතක තියාගන්න ඕන අපි කවුරු හරි හිතනවා නම් පොලිස් නිලධාරියාට ගහලා එලවලා මේ රට සාමකාමීව තියන්න පුළුවන් කියලා. හමුදා නිලධාරියාව එලවලිවල මේ රට සාමකාමීව තියන්න පුළුවන් කියලා. ඒකයි සුධර්මන් අපිට වරදින තැන. මොකද මේ ආර්ථික අර්බුදේ නරකම තැනට අපි තාම ආවේ නැහැ. මං හිතන්නේ මගේ උගත් මිත්‍රයා සියලු දෙනා එකගෙන ඇති. මේ ආර්ථික අර්බුදේ නරකම තමයි අනාගතයේදී මංකොල්ල කෑම. එහෙම නැත්නම් හොරකම් කිරීම. අනිත් දෙනාගේ කඩා වඩා ගැනීම මේ ආර්ථික පීඩනයෙන් තියෙන ජනතාව අතර වැඩි වෙන්න පුළුවන්. එතකොට මේ එක්කම නීති ආධිපත්‍ය බිඳ වැටලා තිබ්බොත් ඔබ කියන පොලිස් නිල ඇඳුමේ ගරුත්වය නැති වෙලා තිබ්බොත් පොලිස් නිලධාරියාගේ වාහනේ ඩීසල් ටික තිබ්බේ නැත්නම් මතක තියාගන්න කෝල් එකක් දුන්නම ඔබ ආරක්ෂා කරන්න පොලිස් නිලධාරියෙක් එන එකක් නැහැ. ඒක නිසා හැම පොලිස් නිලධාරියම නරක නැහැ. සමහරු හිතනවා නම් පොලිස් නිලධාරීන්ට පහර දීලා ඔවුන් සමාජයේ කොන් කළා දාලා මේ ප්‍රශ්න ජය ගන්න පුළුවන් කියලා නෑ වැරදි. මොකද දේශපාලඥයන් මේකට වක් කියන්න ඕන නට ඔවුන් වක් කියන්න ඕනේ කියලා මම පිළිගන්නේ නෑ. ඔවුන් උත්සාහ දරන්නේ පොලිමට ගිහිල්ලා වෙන්න පුළුවන්. යම් තැනකට බෙලපාලියක් මැද්දට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඔවුන් උත්සාහ කරන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරගන්න.
ඔවුන්ට බෑ අර අපේ ඇතැම් පිරිස හිතන විදියට ඔවුන්ට ජනතාවගේ පැත්ත ගන්නවා කියලා යම්කිසි කඩාකප්පලකාරීන්ගේ පිරිසක් පැත්ත අරගෙන ඔවුනුත් ආයුධ අතර අරගෙන ආණ්ඩුවට ගහන්න ගත්තොත් මොකද වෙන්නේ? මනෝජ් ගමගේ මහත්තයා අපි සිද්ධියක් දැක්ක රබුක්කනේදී. ඒ සිද්ධියේදී එක පුද්ගලයෙක් වෙඩි වැදී මිය යනවා. ඒ වෙඩි පහර එල්ල වෙන්නේ පොලිසිය පැත්තෙන්. පොලිසිය පැත්තෙන් කියනවා නීතිය හා සාමය ආරක්ෂා කරන්න ගිහලා Tamanට වෙඩි තියන්න සිද්ධ වුණා කියලා. ඒ තමයි පොලිසිය හැටි කියන එක තමයි අපි දැකලා තියෙන්නේ. හැබැයි මේ එවෙලේ නීතිය හා සාමය ආරක්ෂා කරන්න පෙනී හිටපු පොලිස් නිලධාරීන් අද තවමත් රිමාන්ඩ් බන්ධනාගාරේ ගත වෙනවා. නීතිඥ මහතුරු ගණනාවක් පොලිසියට එරෙහිව උසාවියේ පෙනී සිටිනවා. තාමත්ම දැඩි විදියට පොලිසියට එරෙහිව පෙනී සිටිනවා. දැන් නීතිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මහතුරුත් මේ නීතිය හා සාමය රකින්න ඒ පොලිස් නිලධාරීන්ට එරෙහිව කරපු මම දන්නේ නැහැ නීතිය පිළිබඳව මොකක්ද දෙන දඬුවම සිද්ධ වෙච්ච දේ පිළිබඳව අපි දන්නේ නැහැ ඇත්තටම. නමුත් එතනත් යම් වැරදි පූර්වාදර්ශයක් සිද්ධ වුණාද නැද්ද කියන එක අපිට නීතිඥයෙක් හැටියට කොහොමද කියන්න පුළුවන්? මම හිතන්නේ අධිකරණ කටයුත්තක් නිසා සම්පූර්ණයෙන් මම ඒක අදහස් පළ කරන්න යන්නේ නැහැ. හැබැයි මම ඒකට කෙටිම උත්තරයක් දෙන්නම්. මැයි 9 වෙනිදා අපි අත්විඳ ඒක ප්‍රතිඵලයක් තමයි. පොලිසිය අපි දැක්කේ නැහැ ආයුධයක් අතට ගන්නවා. පොලිසිය අපි දැක්කේ නැහැ තමන්ගේ ජීවිතේ බේරගන්න පොලිස් ස්ථානය තුළට එන මිනිස්සු ආරක්ෂා කරගන්නවත් ආයුධයක් අතට ගන්නවා. කවුරු හරි හිතනවා නම් මේ නීති ආධිපත්‍ය බිඳ වැටිච්ච රටක් ආරක්ෂිතයි කියලා අපි හැමෝම වරද්ද ගන්න එතන. අපේ තරුණ තරුණියන් වරද්ද ගන්න එතන. පොලිස් නිලධාරියාගේ කාකි නිල ඇඳුමට මම නීතිඥවරයෙක්, මෙතුමන්ලා අපි හැමෝම නීතිඥවරයෙක්, නීතිඥවරුන්. හැබැයි මතක තියාගන්න අද අපිට පාර යනකොට කවුරු හරි ගැහුවොත්, අද රැට මගේ ගෙදර ඇවිල්ලා මංකොල්ල කන්න ආවොත් මම කොච්චර නීතිඥවරයා වුණත්, මම පලාතේ මහේස්ත්‍රාත්වරයා වුණත්, මම මහාධිකරණ විනිසුරුවරයා වුණත්, මම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් වුණත් මතක තියාගන්න සුධර්මන් අපිට කෝල් එක ගන්න වෙන්නේ පොලිසියට. අපිට කෝල් එක අරගෙන අපේ බේර ගන්න කියන්න වෙන්නේ පොලිසියට. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේ රටේ සාමාන්‍ය ජනතාවගේ නීතිය සාමය රකින්න සාමාන්‍ය ආරක්ෂා කරන ඒකට කැමති සාමකාමී මිනිස්සුන්ගෙන් මම ඉල්ලන්න කැමති මේ සියල්ල මැද්දේ මතක තියාගන්න අපි මේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන්න ඉඩ දෙන්න එපා. ඒක මහා භයානක තත්වයක්. මැරයෝ රජ කරන තත්වයකට තමයි මේ තත්වයටපත් වෙන්නේ. එදා අපි දැක්කා මේ ව්‍යවස්ථා අර්බුදය ගැන කතා කරනවා වගේම මට පුංචි ගැටලුවක් තියෙන ඕන ඔතනයි සුධර්මන් මේ වෙලාව ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම පිළිබඳව එදා මැයි 9 වෙනිදා රට තිබ්බ තත්ත්වය මතකනේ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත රජයම ඉල්ලාස් වුණා. රට සම්පූර්ණයෙන් අස්ථාවර වුණා. රට සම්පූර්ණයෙන් ගිනි ගොඩක් බවට පත් වුණා. හැබැයි මේ විධායක ජනාධිපතිවරයා හිටපු නිසා මම හිතන විදියට මම වැරදි වෙන්න පුළුවන් ඔබතුමාලා නිවැරදි කරන්න. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් හිටියේ නැත්තම් මේ රටට මොකද වෙන්නේ සුධර්මන්? මේ රටට මොකද වෙන්නේ? ඒක නිසා මම විශ්වාස කරන දේ තමයි මගේ පෞද්ගලික මතය. මේ ආර්ථික අර්බුදය සමනය කරන්නේ නැතුව, මේ සමාජ අස්ථාවරභාවය නැති කරන්නේ නැතුව අපි යම් හේකින් මේ පාලන තන්ත්‍රයන්හි දැඩි වෙනස්කම් කරන්න ගියොත් මේක යම් කිසි ආකාරයේ නවතත් දේශපාලන අර්බුදයකට පාර කැපීමක් වෙන්න පුළුවන් සුධර්මන්. මොකද හේතුව මේ දේශපාලන අර්බුදය ඇති වෙන්න තීන්දුව తీරන ගැනීම ප්‍රමාද වෙන්න ජනතාවට ගෑස් ටික ලැබෙන්න, ජනතාවට පෙට්‍රල් ටික නොලැබෙන්න, ජනතාවගේ බඩු මිල දරා ගන්න බැරි විදිහට ඉහළ යන එක නවතින්නේ නැති වෙන්න ඔය කිසිම කෙනෙක් ආරක්ෂිත නැහැ. කවුරු හරි හිතනවා නම් ගෝඨා ගෝ හෝම් කියලා, රනිල් ගෝ හෝම් කියලා අපි මේ ප්‍රශ්නේ බේරගෙන අපි බලය ලබා ගන්නවා කියලා ඔබතුමන්ලට වරදින්න යන්න එතනයි. මොකද කාටවත් ජනතාවගෙන් බේරිල්ලක් නැහැ. ජනතාවගේ මේ ප්‍රශ්නයට විසඳුම් හෙව්වේ නැත්නම් ඒක නිසා අපි හැමෝම ඇතුළුව මේ විද්වත් පිරිස ඇතුළුව මේ රටේ හැම දේශපාලඥයන් මතක තබා ගත යුතුයි. ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්නේ නැතුව තමන්ගේ ප්‍රශ්න වලට විසඳුම් හොයන කාලයක නෙමෙයි අපි ඉන්නේ. ඒක නිසායි මම කියන්නේ මුලින්ම ජනතාවගේ ප්‍රශ්න වලට ගැටලුව හොයන්න ඕන සුධර්මන්. නැත්තම් මහා විනාශකින් මෙය නැවතත් කෙලවර වෙන්න පුළුවන්. ශ්‍රීනාත් පෙරේරා මහත්මයා දැන් ඔබතුමාට නවත්තව තැනකුත් තියෙනවා ඉදිරියට ගෙනියන්න. මම හිතන්නේ එතනින්මයි පටන් ගමු. ඔබතුමා නවත්තුන තැන අර ඊළඟ මට තියෙන ලොකුම ගැටලුව තමයි දැන් මේ සියලු කරුණු කාරණාත් එක්ක ජනතාව අර තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරනවා වගේම ජනතාවත් මේ ව්‍යවස්ථා වෙනස් කරන හරි අවධානයෙන් ඉන්නේ. මොකද මීට අවුරුදු ගණනාවකට කලින් හිටපු ජනතාවට වැඩිය අද ජනතාව ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. තරුණ පරම්පරාව ගත්තොත් මේ සියල්ලටම වැඩිය ඉදිරියෙන් ඉන්නවා. අපි මං හිතන්නේ තාක්ෂණය අතින් ගත්තොත් අපේ තරුණයා අපිට වැඩිය ගොඩාක් ඉදිරියෙන් ඉන්නේ. ශ්‍රීනාත් පෙරේරා මහත්මයා දැන් ඔබ ගත්තොත් දැන් රට ඉල්ලන දෙයක් තියෙනවා. විගණනය කරන්න ඕනේ කියන දේත් ඉල්ලනවා. දැන් මේ විගණනය කියන එකත් ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතුයි කියලා බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි. දේශපාලනඥයා විගණනය කළ යුතු වගේම නිලධාරියාවත් විගණනය කළ යුතුයි කියලා කියනවා. ඒකම මේ සමස්ත රටේම ඉන්න
පුද්ගලයෝ විගණනය කළ යුතු ව්‍යාපාරිකයෝ ඇතුළු. මෙන්න මේ පිළිබඳවත් අවධානය යොමු කළොත් මේ ගොඩාක් දේවල් වලට අපිට විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙයිද? සුධර්මන් මම ඉස්සෙල්ලා ඉවර කළේ කරනකොට මම කරපු අවසාන කියපු වාක්‍යය තමයි ජනාධිපතිතුමාට ස්වේච්ඡාවෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි එතන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. අපි හිතමු ජනාධිපතිතුමා ස්වේච්ඡාවෙන් ඉවත් වුණොත් ඊළඟට තව කෙනෙක්ව පත් කරනවා. ඒකත් පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුව. ඒ පත් කරන මිනිස්සයත් අර සියලු බලතල සහිතව තමයි පත් වෙන්නේ. එතකොට බල්ලා වෙනුවෙන් පූසා. මම මේ දර්ශනයක් කියන්නේ. නමුත් දෙන්නටම එක වගේ බලතල එක්ක තමයි පත් වෙන්නේ. එතකොට අපි ඒ එන මිනිස්සයා ඉන්න එක්කෙනාට වැඩිය හොඳ වෙයිද නරක වෙයිද? එහෙම තත්ත්වයක් ආවොත් කොහොමද අපි එකට මුහුණ දෙන්නේ? ඒක ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. මම නැවතුනේ අතන. ඒ නිසා මේකට අපි කොහොමද විසඳුමක්? දැනට තියෙන මේ තත්ත්වයේ යටතේ අපිට මොකක්ද ප්‍රායෝගිකව ගන්න පුළුවන් විසඳුම? ඒකයි මම මේ කියන්න හදන්නේ. ඊළඟට තියෙන විකල්පය තමයි ජනාධිපතිතුමා අවත් ඉල්ලා අස් වෙන්නේ නැතුව. මං කියවනේ ඉස්සෙල්ලා. එතනින් මම නැවැත්තුවේ. අස් වෙන්නේ නැතුව ජනාධිපතිතුමාගේ යම් යම් බලතල සීමා කරන්නට ව්‍යවස්ථා සංශෝධන ගෙන ආයකි. දැන් එතනදී තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. සමහර ව්‍යවස්ථා සංශෝධන තියෙනවා අපිට ජනමත විචාරණයකින් තොරව කරන්න බැරි. මේ මිනිස්සු කණ්ඩ නැතුව හිඟා ගන්න මොහොතේදී අපි ජනමත විචාරණ කරන්න ගියොත් ජනයා අපිට හොඳ විචාරණයක් දෙයි. 21 වෙනි සංශෝධනයේ සිද්ධ වුණේ ඒ දෙයමයි. එහෙමයි. දැන් මං හිතන්නේ අපි ජනමත විචාරණයක් ගැන කතා කරලා ඡන්දයකට ගියොත් අපි ඔලු කෑලි හැතුව තමයි අපිට ගෙදර එන්න වෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒ නිසා ජනමත විචාරණයකට නොයා ඒකට මෙහායින් තියෙන වෙනස්කම් ගොඩක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 3/2ක බලයකින් පමණක් කරන්න පුළුවන් වෙනස්කම් ගණනාවක් තියෙනවා. අන්න ඒ වෙනස්කම් අපි කළ යුතුයි. එතකොට එකක් තමයි ඒක කළ යුතුයි. මම කියන්නේ මම මේ හදන්නේ මේකට කොහොමද ප්‍රායෝගික විසඳුමක් හොයන්නේ කියලා. එතකොට ඒ වෙනස්කම් කරන්නට දැන් ආණ්ඩුවෙන් කිව්වා විජයදාස රාජපක්ෂ මහත්තයා බොහොම උජාරුවට අපිට කිව්වා දැන් අපි ගේනවා 21 වෙනි සංශෝධනය. මතක නැති අමතක කරන්න එපා මේ අර්බුදයට බරපතල මේ ගැටලුවක් ඇති කරපු දෙයක් තමයි මම දකින හැටියට 20 වෙනි සංශෝධනය. 20 වෙනි සංශෝධනයෙන් තිබිච්ච ස්වාධීනත්වයත් රාජ්‍ය සේවයට ආදියට නැත්තරම නැති කෙරුවා. ඒකට අත් දෙකම උස්සලා කෑ ගහපු මිනිස්සු දැන් ඒකට විරුද්ධව කතා කරනවා. බබ්බු නෙමෙයිනේ. අත් දෙක උස්සනකොට ඒගොල්ලෝ දැනගෙන හිටියේ නෑ වෙන්න බෑනේ. ඒගොල්ලෝ මොන්ටිසෝරි කාර්යෝ නෙමෙයිනේ. හරි කමක් නෑ. දැන් 20 ඉවරයි. එහෙමනම් අපිට 19 ගේන්න පුළුවන්. මොකද මේ අදට තියෙන නීතිය යටතේ කවුරු මොනවා කිව්වත් මම නිකන් මේ වචන ටිකක් පාවිච්චි කරන්නේ. එහෙම අදහසක් ඇතුව නෙමෙයි. අගමැති නිකන් පියන් කෙනෙක් නැත්තම් පූසෙක් හා සමානයි. ජනාධිපතිවරයාට ඕන වෙලාවක අගමැතිව නහයෙන් හරි කණෙන් උස්සලා එළියට විසි කරන්න පුළුවන්. ඒක තමයි ඇත්ත. දැන් තියෙන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය යටතේ. එතකොට අගමැතිට හරි තම්සේක හරි ගස්සලා දෙනවා. එතකන් අපි බලාගෙන ඉඳී. හැබැයි Tamanට ඕන වෙච්ච වෙලාවට කන මිරිකලා කන ගලවලා ගන්න පුළුවන්. රයිට්? ඒ නිසා අපි කියන්නේ මම කියන්නේ එහෙනම් අර ජනමත විචාරණයකින් තොරව අගමැති ජනාධිපතිවරයාගේ බලතල සීමා කළ හැකි දුරක් තියෙනවා. ඒක කරන්න. දැන් ඒකට විජයදාස රාජපක්ෂ මහත්තයලා ගෙනාවා දැන් ගෙනලා තියෙනවා 21 වෙනි සංශෝධනය. 22 ගෙනලා තියෙනවා. හරි ෂෝක්. ඒකේ තියෙන බොහොමයක් කරුණු මං හිතනවා යම් ප්‍රමාණයකට ජනමත විචාරණයකින් තොරව කරන්න පුළුවන්. අර අගමැතිව කණෙන් උස්සලා එළියට හිතන වෙලාවට වීසි කරන්න පුළුවන් විධිවිධාන යම් ප්‍රමාණයකට ඒකෙන් අඩු වෙනවා. විපක්ෂය අපිට මේකත් එක්ක ගන්න බැහැ කියද්දි ඒක පිටිපස්සේ තිබිච්ච යථාර්ථය තමයි මං හිතන්නේ ඕගොල්ලෝ අපිට කියයි වාර අරගෙන කරන්න කියලා. කරලා
අපි කරගෙන යනකොට අපි නන්නත්තර වෙනකොට ඕගලන්ට අපිට එක අපිට ඕගලන්ට ඕන විදිහට අපිට නටන්න වෙනවා. එහෙම කරන්න අපි සූදානම් නැහැ. ඒ නිසා අපිටත් යම්කිසි ගෞරවයක් ඇතුව මේක යම්කිසි වගකීමක් බාර අරගෙන නන්නත්තර වෙන්නේ නැතුව කරන්න පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න කියලා තමයි විපක්ෂයෙන් ඉල්ලුවේ. මම දන්න තරමට. එතකොට දැන් මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා මම මේ නිවැරදි කිරීමකට යටත්ව කියන්නේ මම වැරදි නම් මේ මහතුරු මාව නිවැරදි කරයි ඒකට යටත්වම කියන්නේ මට දැනගන්න තියෙන හැටියට ඕකේ විධානයක් ඇතුළු කරලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දෙනකොට මේ වෙනස්කම් බොහොමයක් සිද්ධ වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ කාල සීමාව ඉවරුණයින් පස්සේ කියලා. ඔන්න ගහපු ගැටේ. දැන් මිනිස්සු කියනවා ඔබතුමාට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඒකේ තියෙනවා අදහස විමසා කියලා තිබුණු එක තමයි වෙනස් කරන්න ආවේ. ඇවිල්ලා ඊට පස්සේ උපදෙස් මත කියන වචනය කාටත් පේන්න දාලා තියෙනවා. හරි. නමුත් අවාසනාවන්ත තත්ත්වය ඔබතුමා නිවැරදිව කිව්වා වගේ අතුරු විධානයක් තියෙනවා. දැන් නම් ඒක පාවිච්චි කරන්න බෑ. ඊළඟට එන පාර්ලිමේන්තුව තමයි ඉතින් වැඩක් නෑ. මොකක්ද මේ පට්ට බොරුවක්නේ කරන්නේ. ඔබතුමා කියන්නේ 22ක් පෙන්නලා විතරයි. මම කියන්නේ මම දන්නේ නෑ. සමාවෙන්න මං කියනවා විජේදාස රාජපක්ෂ මහත්තයා මගේ මිත්‍රයා. නමුත් මිත්‍රත්වයෙන් මට ඇති වැඩක් නැහැ. රයිට්? ඒ මහත්තයාටවත් තේරෙන්නේ නැද්ද මේ මිනිස්සු ඉල්ලන්නේ මේ මොහොතේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ව්‍යවස්ථා සංශෝධනයක්. ඔව් ශ්‍රීනාත් ඒක ගෙනෙල්ලා සුධර්මන් ඒක ගෙනෙල්ලා කියනවා හරි අපි මේක ව්‍යවස්ථාව වෙනස් කරනවා. හැබැයි මේ වෙනස්කම එන්නේ අවුරුදු 2කමාරක් ගියයින් පස්සේ. මොන විකාරද මේ? පට්ට බොරු නෙමෙයි කරන්නේ, රට රැවටීමක් නෙමෙයි කරන්නේ. ඔය හැමෝම මිනිස්සු ඇමතිවරුයි හැමෝම කරන්නේ පට්ට බොරුවක්. ඔව් ශ්‍රීනාත් මහත්තයා දැන් හරි. දැන් 22 ඇවිල්ලා තියෙනවා. දැන් ඔය වගන්තිවල යම් දේවල් ඇති අපිට පේන්නේ නැති. නමුත් ව්‍යවස්ථාවට දැන් ඇතුළත් කරන්න හදන. හැබැයි දැන් මේ තියෙන ප්‍රශ්නේ ඔය ව්‍යවස්ථා සංශෝධනයකින් හරි සමස්ත ව්‍යවස්ථාවම හරි වෙනස් කරලා මේ ආර්ථික ප්‍රශ්නෙට මොකද්ද කියන්නේ? මම එතනට තමයි එන්නේ. මම එතනට තමයි එන්නේ සුධර්මන්. ඔබතුමා ඒ මතු කරපු ප්‍රශ්නේ මම පැනලා යන්නේ. එහෙම නොකර මං අර කියපු ඉදියට අඩු ගානේ 19 වෙනි සංශෝධනයට හා සමාන 21 වෙනි සංශෝධනය යම් ප්‍රමාණයකට ජනාධිපතිවරයාගේ බලතල සීමා කරලා අගමැතිවරයෙක් පත් කරන තැනට ගෙනාවොත් මං තදින් විශ්වාස කරනවා ඒක කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ සති 3කින් 4කින් 5කින් 6කින් කරන්න පුළුවන්. කිසිම කරදරයක් නැතුව කරන්න පුළුවන්. ඒක කළොතින් එතනදී මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න විවිධ වූ කොටස් බෙදිලා ඉන්න කොටස් ගණනාවක් එකතු වෙලා අන්තර්පාලනයක් මේ රටේ ඇති කරලා මේ රටේ තියෙන මේ ප්‍රශ්න සේරම තමන්ගේ ප්‍රශ්න හැටියට තේරුම් අරගෙන මේකට විසඳුමක් දෙන්න ඉදිරිපත් වෙයි කියන එක මං තදින් විශ්වාස කරනවා. මම විශ්වාස කරනවා විතරක් නෙමෙයි මම කියනවා මේ රටට ආදරය කරන ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා කවුරු හෝ වේවා විරුද්ධ පක්ෂ නායක හෝ වේවා මේ රටට ආදරය නම් මේ අපේ අම්මගේ හුස්ම ටික යන්න ඕන්න මෙන්න අපි කැසිනෝ ගහනවා. අපි කැසිනෝ ගහනවා. අපේ අම්මා උස්මා දිනවා. අපේ දරුවෝ බෙහෙත් ටික නැතුව ඉස්පිරිතාල අම්මලා ලත වෙනවා. දරුවන්ට කුසකට ආහාරයක් දෙන්න බැරුව අපි දඟලනවා. අපි කියනකට මට තාම මේ ප්‍රශ්නේ මතුවෙලා නැහැ ඒ විදිහට. නමුත් ලක්ෂ ගානකට මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙනවා. එතනදී අපි කල යුත්තේ එහෙනම් මේ විකාර නාඩගම් අපිට පෙන්වන්නේ නැතුව මේ සංශෝධන ටික ගේන්න ජනාධිපතිතුමාගේ බලතල අඩු කරන්න අගමැතිවරයාටත් යම්කිසි බලයක් ඇතුව ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න. එතනදී මේ සියලු කණ්ඩායම එකතු වුණොත් අපිට එහෙම කරලත් බැරි වෙයි. උස්ම ටික අල්ල ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අඩු ගානේ අපිට උත්සාහයක් ගන්න පුළුවන්. අපේ අම්මගේ ජීවිතය ආරක්ෂා කරන්න. ඊවර සිල්ල මහත්මයා දැන් මේ තත්ත්වය ගත්තොත් දැන් මේක තමයි අපේ අද මාතෘකාවත්. ඒ කියන්නේ ව්‍යවස්ථාවක් වෙනසක්ද ආර්ථික සැලැස්මක්ද කියන එක. ඔබතුමා මේ සියල්ල අමතක කළා අපි සිවිල් පුරවැසියෙක් හැටියට රටේ සිවිල් පුරවැසියෙක් හැටියට ඔබතුමාට දැනෙන මට දැනෙන සමස්ත රටටම දැනෙන ප්‍රශ්නයක් තියෙනවා ආර්ථිකය පිළිබඳව. මේ ව්‍යවස්ථාවත් වෙනස් විය යුතුමයි කියන
මතයක තමයි රටේ බහුතරයක්ම ජනතාව ඉන්නේ. මම හිතන්නේ ඡන්දෙ දුන්නේ 69 ලක්ෂයේ ජනතාවගෙන් අති බහුතරයක් පැවතින ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි කියන මතයේ ඉඳලා තමයි ඡන්දෙ පාවිච්චි කරන්න ඇත්තේ. පාර්ලිමේන්තුවට බලය දෙන්නත් ඇත්තේ ඒ ක්‍රමයේ තුල. දැන් මේ කියන විදිහට බොහෝ දෙනෙක් ඉල්ලන්නේ පාලන බලය වෙනස් කරන්න සහ Tamanට බලය දෙන්න. කෙනෙක් ඉල්ලනවා මාස 6න් මම මේක කරලා පෙන්නන්නම්. තව කෙනෙක් කියනවා මම අවුරුදු 5ක් ඇතුළත මේ සියල්ල මේක කරලා පෙන්නන්නම් කියලා. හැබැයි මේ මාස 6 වෙන්න පුළුවන් අවුරුදු 5 වෙන්න. හැබැයි ජනතාව හෙටු දේ බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ශනික දේවල් තියෙනවා. ඔබතුමා කොහොමද දකින්නේ දැන් මේ විවස්ථා වෙනසකින්ම විතරක් ආර්ථිකය ශක්තිමත් කරගන්න පුළුවන් වෙයිද? ජනාධිපතිවරයා ඉවත් වුණා කියන ඒ සාධකයේ අරගෙන අපි බැලුවොත් වෙනත් කෙනෙක් ජනාධිපති ධුරයට මේ පාර්ලිමේන්තුව ඇතුළෙන් පත් වුණා කියන දේ අපි නිගමනය කරලා විදේශ වලින් අපිට ආධාර ලැබෙයිද? අපේ ඩොලර් සංචිතය වැඩි වෙයිද? එහෙම නැත්නම් සැලසුම් සහගත ක්‍රමවේදයකට යන්න ඔබතුමාලාගේ තියෙන යෝජනාව මොකක්ද? නීතිඥ මහත්වරු හැටියට. මම ඉතාමත් සන්තෝෂ වෙනවා මේ ප්‍රශ්නය ඔබ මේ මතු කරපු ගැන. මොකද ඒකට හේතුව අපි මේ ව්‍යවස්ථා සංශෝධනය කියලා කියනකොට මේ අවශ්‍ය නැති බලධාරීන් කල්පනා කරනවා මොනවා හරි අර සීනි බෝලයක් වගේ එකක් පෙන්නලා ජනතාව රවට්ටන්න පුළුවන් ද? මේක මන්න හිතන එක වැරදි. එහෙම හිතනවා නම් ඒක ලොකු අපරාධයක්. එහෙම කරන්න එපා කියන එක තමයි පැහැදිලිව පේන්නේ. මේ 22 වෙනි ව්‍යවස්ථාව ගෙනල්ලා කරන්න යන්නේ සම්පූර්ණ මුලාවක්. මොකද ඒකට හේතුව ඒකේ පෙන්නලා තියෙන වැදගත් දේවල්. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව කියන එක පත් කරනවා. ඕකට කෑ ගහන ඉන්න ඔන්න දුන්නා. එහෙම කියනවා. ඊට පස්සේ අර විදේශ රටක පුරවැසි භාවය කියන එකත් ඔන්න දුන්නා. ඊට පස්සේ ඉල්ලපු තව වැදගත් දෙයක් තමයි අර ඔබතුමා පැහැදිලිව තියනවාද ද්විත්ව පුරවැසියෙකුට ඡන්දයි තිය නැහැ කියන එක? ඒක නෑ. ඒක මුකුත් බලතල නැහැ කියන එක තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපි නිතරම කෑ ගහපු දෙයක් තමයි ඔය ඔබතුමත් ඒක නිවැරදිව ඇහුවා. ඒ සම්බන්ධයෙන් විගණක සේවා කොමිසම අයින් කරලා තිබුණා. ඒක ගෙනලා තියෙනවා. ඉතින් ඒ ටික තියෙන දේවල් දැන් ඉදිරියට කරන්න තියෙන දේවල්. මේ ආර්ථික මේ ප්‍රශ්නය විසඳ ගන්න නම් රට ස්ථාවරත්වයට පත්වීමයි මෙතන බලාපොරොත්තු. මේ ව්‍යවස්ථා සංශෝධනයේ මගේ ජ්‍යෙෂ්ඨ ගුරුතුමා කියපු දේ අනුව මේ බලතල පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකෙදිත් මම කැමති නෑ අගමැතිතුමාට බලතල ඔක්කොම ටික දීලා ඉවරලා ජනාධිපතිතුමා පඹේක් කරන තත්යකට අපිට ඒ ක්‍රමේ එපා නම් අපි ඒ ක්‍රමේ නැති කළා දාමු. එහෙ නැතව මේ මොකද්ද මේ කරන්න යන්නේ කියන එක අතරමැදි අවස්ථාවක ඉන්නේ. නමුත් මේ වෙලාවේදී ජනතාව ඉල්ලන දෙයකට අපි සවන් දීමක් සිදු වෙනවා. තාරුණ්‍ය ඉල්ලන්නේ මේ පුද්ගලයා මේ බලතල හරියට පාවිච්චි කරේ නැහැ. ඒක අයුතු ලෙස පාවිච්චි වෙච්ච නිසා රටට ව්‍යසනකාර තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ බලතල අඩු කරන්න. ඔව්. ඒ අඩු කිරීම තුල පාර්ලිමේන්තුවේ සිටින ප්‍රධානිය හැටියට අගමැතිතුමාට ඒ බලතල වලින් කොටසක් දෙන්න. මොකද ඒකට ජනාධිපතිතුමාට තියෙන බලතල යටතේ අපි දැනගන්න ඕනේ මේවා කියලා දෙනවද මා දන්නේ නැහැ මේ අපේ තාරුණ්‍යයට. ඒ ජනතාවේ බලතල ඔක්කොම අයින් කළොත් එහෙම පළාත් සභාවලින් වෙන්න ප්‍රශ්නය ඔබතුමාලා දැනගන්න ඕනේ. පළාත් සභාව තනිකර සම්පූර්ණයෙන් අතර අරගෙන පොලිස් බලය සම්පූර්ණයෙන්ම අතර අරගෙන ක්‍රියා කළොත් රට මොකද වෙන්නේ? මේවා පොළඹවන්නේ වෙනත් පිරිසක්. ඒ නිසා ජාතිවාදයේද නැද්ද කියන එක නෙමෙයි මෙතන තියෙනවා. ඕවා කල්පනා කරන්න ඕන. රට කියන්නේ යර්සිල මහත්තයා කියන්නේ 13 වෙනි සංශෝධනය මෙහෙම්මම තියාගෙන මේ සංශෝධන වලට ගියොත් අර බෙදීම් ඒ කියන්නේ පළාත් අතර බෙදීම් ඇති වෙලා ප්‍රාන්ත ඇති වෙන්න පුළුවන් තත්ත්වෙකුත් අනිවාර්යයෙන් මෙතෙක්කල් ඒක තියෙනවා. ඒක නවත්තගෙන ඉන්නේ මේක තේරුම් ගන්න ඕනේ ජනාධිපතිතුමාට තමයි බලය තියෙන්නේ ආණ්ඩුකාරවරු පත් කරන්න. ඒ නිසා එක කෙනෙක් ගියොත් එහෙම අපිට පොලිස් බලතල තියෙනවා අපි වෙනම රාජ්‍යයක් පිහිටවන ආණ්ඩුවක් පිහිටවන ඒ ප්‍රදේශය කියලා කිව්වොත් ඕව ඉවත් කිරීමේ බලය ජනාධිපතිතුමාට තියෙනවා. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳව වගකීම තියෙන ජනාධිපතිතුමා. ඒ ටික අපි දෙන්න ඕනේ. ඊට පස්සේ ජනාධිපතිතුමා අමාත්‍ය මණ්ඩල ගන්නවද එයා ගැසට් කර ගන්නවද ඒවා අපි සාකච්ඡා කරලා ඉවත් කරත හැකි. ඒක තමයි කළ යුතුව තියෙන්නේ. එතකොට අගමැතිතුමාටත් කරගෙන යන්න පුළුවන් විදිහට පාර්ලිමේන්තුවට වග කියන බලතල ටිකක් ලබා දෙන්න ඕනේ. එහෙම නැත්නම් අගමැතිතුමා නාමිකව හිටියත් වැඩක් නැහැ. හැබැයි මේ අවස්ථාවේදී අපි ඒක පැත්තකට තියලා දැන් මේක ගැන පාර්ලිමේන්තුවට හොඳ
රස මංජුසාවක් ලබා දෙනවා මේ රජයේ විසින් කතා කරලා හඬ කෑ ගහලා දෙක කරලා නැවත වරක් උද්ඝෝෂණ කරන්න අවස්ථාවක් සලසා දෙන ක්‍රමවේදයක් තමයි මේ 22න් කරන්නේ කියලා මට පේනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි ඒක මතට යනවට වඩා මේ කරගෙන යන වැඩපිළිවෙල IMF එකට අපිට යන්න කිව්වේ පරමාද වුණයි කියලා කෑ ගැහුවා. ඕකනේ අපේ මිනිස්සුන්ගේ වැඩි අපි කොවිඩ් වසංගතය ඉක්මනට වැහුවේ නැහැ කියලා ඒකෙන් මෙහෙම ප්‍රතිඵලයයි විශාලා මහනුවරක් ඇති වෙයි කියලා කිව්වා. නමුත් ඒක පාලනය කරගත්ත අපේ ලංකාවේ පුරවැසියන් අනුගත වෙලා කටයුතු කරපු නිසා. ඒ වගේ සමගිය, ඒ වගේ අනුගත වීමක් තමයි දැනුත් අවශ්‍ය වෙන්නේ. එතකොට දැන් කියන්නේ මොකද්ද? IMF එකට ගියේ නැත්තේ. IMF එකට ගියේ නැත්තේ මොකද කියන එක ගැන ගැටුවක් තියෙනවා. ඒක දැන් ගිහිල්ලා ඉවරයි. දැන් ගියාම කියනවා ඔය ගියාට ඒගොල්ලෝ කොන්දේසි දායි, ඒව කොන්දේසි ආවම ටැක්ස් වැඩි කරයි. අපිට ඉතින් ප්‍රශ්න තමයි. ඒකට යනවනම් ඒවට කියන කොන්දේසිවට යටත් වෙන්න ඕනේ. ඔබ ණය ගන්න ගියාම ඔබේ ඉඩම සින්නක් කර ඉල්ල ගන්න මේ ණය දෙන මිනිහා පිළිබෙන්නේ නැද්ද? ඒක අසාධාරණ දෙයක් තමයි. නමුත් ඒ වෙලාවට අපි ඒකට එකඟ වෙනවා යම් තාක් දුරට. එතකොට අපි ඒක නිසා ඒ ක්‍රමයේ අතේ තියාගෙන අපි ඒක මත යැපෙන්න බෑ සුධර්ම. ඒ නිසා මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි මේ රටට ඩොලර් ගෙන ඒම සඳහා කටයුතු කරන්න ඕනේ මොන තත්ත්වකින් හරි. මේක විපක්ෂයේ ඉන්න අය මේකට උදව් කරන්නේ නැති එක තමයි ඊටාම දරුණු තත්ත්වය. ඒ අයගේ යුතුයකම ඒ වගේ දේවල් වලට කරන මොකද්ද කරන්න පුළුවන්? අපේ ශ්‍රමිකයන් පුහුණු කරලා ඉතා ඉක්මනින් හොඳ ශ්‍රමිකයන් හැටියට ගියොත් ලොකු ඩොලර් සංඛ්‍යාවක් ගේන්න පුළුවන්. අපේ අහිංසක කාන්තාවන්ම ඒක බිල්ලට දෙනවා වගේ යවන එක නෙමෙයි ක්‍රමය. අපේ වඩු කාර්මිකයෝ යඩු කාර්මිකයා යවුවත් ඔහු පුහුණුවක් වෙන්න ඕනේ. නර්ස් කරලෝ හැටියට පුහුණු කරලා යවන්න ඕනේ. ඉතා විශාල වශයෙන් ඉල්ලුම් තියෙනවා. දැන් මේ වෙන විට සුධර්මන් අපේ රටේ මිනිස්සු යවන්න විවිධ ක්‍රම තියෙනවා. එතකොට මොකක්ද දන්නවද වෙන්නේ? අපේ රටේ ජනතාව ඒවට යන්න පෙළඹෙලා වුන් ගිහිල්ලා පාස්පෝර්ට් ගන්න යනකොට රටේ මිනිස්සු ඔක්කොම යනවා දැන් රට දාලා යනවා. මේවා කියන්න එපා. මේ විපක්ෂය කරන වැරදි මේවා තමයි. අපේ රටේ මිනිස්සු රටින් යන්නේක වාසනාවක් වෙනවා. අපේ රටට මොකද ඒකට හේතුව වුන් යන්නේ මේ අපේ රටට ගිහිල්ලා හම්බ කරගෙන ඒ දේවල් තමන්ගේ දෙමව්පියන්ට යවන්න. හැබැයි රටට තරහක් හිතින් රටට දේශපාලඥයන්ට තරහ කරලා හිතවල අපි යනවා යන්න රට දාලා කියලා ගිහිල්ලා අද ඩුබායි වල සහ වෙනත් රටවල් වල හිඟා කනවා. ගිහිල්ලා හොර රහසේ යන්න ගිහිල්ලා නැව් පිටින් අල්ලගෙන එනවා මේ ඕස්ට්‍රේලියාවට යන්න සුරපුරයක් කියලා හිතලා. ඒ රටවලත් මම මීට ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථික අපහසුතාවයන් තියෙනවා. ඔබ ගියාට ඒවා විඳ ගන්න බෑ. අපි මේ රටේ ඉඳගෙන ඔබ මේ වෙලාවේදී ඉන්න තෙල් පෝලිං වල ඉන්න නීතිගරුක විදිහ අපි පෙන්වන්න ඕනේ සුධර්මන්. ඒවා තමයි පෙන්වන්න ඕනේ. අපි පෙන්වන්නේ කොස්තනාරගේ කලහකාරී තියෙන තත්ත්වයක් දැක්කොත් ඒක තමයි රටේ තත්ත්වය කියලා පෙන්වනවා. ඒවා වැරදි. එහෙම පෙන්වන්න නරකයි. මිනිස්සු යම් ප්‍රවේගකාරී වෙනවා. ඔක්කොම මිනිස්සු එක වගේ නෙමෙයි. දැන් දේශපාලනයේත් අපි දැකලා තියෙනවානේ ඔක්කොම එක වගේ නෙමෙයිනේ ඔවුන් හැසිරෙන්නේ. ඔය කියන පුද්ගලයෝ ඔය කියන අපේ අරගලයේ ඉන්න තාරුණ්‍යව නොමකට යවන්න එපා. මේ තාරුණ්‍ය සිලමත ඔබතුමාට බාධාවක් කියන්නේ දැන් ඔබතුමා කියනවා දැන් අර විදේශගත වෙලා ඉන්න අපි සැවම ඉල්ලන දෙයක් තමයි එවන්න ඩොලර්ස් ටික ඔබ ශ්‍රමිකයෝ හැටියට ගිහිල්ලා එවන්න. ඒ එක්කම තමයි අපේ රටේ ඉන්නවා එකතරා ධනපතිපන්තිය වෙන්න පුළුවන් ව්‍යාපාරික ප්‍රජායන් තමන් ළඟ මුදල් තියෙනවා. ඩොලර්ස් පවා තියෙනවා. ඒ මුදල් මේ වෙලාවේ වෙළඳ පොළට දෙන්නෙත් නැහැ කළු සල්ලි හැටියට තියාගෙන ඉන්න. 1970 යුගයේදී මුදල් ඇමති වෙලා හිටපු ආචාර්ය අන්නපෙර මහත්මයා ඉතාමත්ම වැදගත් දැඩි තීරණයක් ගත්තා. මුදල් නෝට්ටු අවලංගු කරා. ඒ මුදල් නෝට්ටු අවලංගු කිරීම තුළ අර කළු සල්ලි විශාල ගණනාවක් ඇතුළට ඩොලර් වලට එක් කරන්න බෑ කියලා. ඩොලර් මං කියන්නේ දේශීය මුදල් වලට. දැන් දේශීය මුදලුත් වෙළඳ පොළට එන්නේ නැති තත්ත්වයක් තියෙනවා. නීතිමය තත්ත්වයක් තියෙනවා දෙවෙනි දෙයක් කරන්න. මෙතන ඇත්තටම දේශීය මුදල් ප්‍රමාණය කොහොම හරි අපිට සුධර්මන් හොයාගන්න හැකියාවක් තියෙනවා. ඒකට අපිට ව්‍යාපාර වැඩි දියුණු කරනකොට ව්‍යාපාරවල නිරත වෙන්න කටයුතු කරනකොට ඒ අය මුදල් නිතරින්ම යොදවනවා. නමුත් ඔබතුමා කිව්ව විදිහට ඒ ව්‍යාපාරිකයෝ වෙනත් රටවල ඒ මුදල් යොදවලා තියෙනවා. ඒ මුදල් උපයෝගී කරගෙන තමයි අපේ රටට ඉන්ධන ගේන්න කියලා කියන්නේ. ඔවුන්ට ඉන්ධන ගෙන්න අවස්ථාවක් දෙන්නම් කියලා කියන්නේ ඒ රටේ තියෙන මුදල් තමන්ගේ තියෙන මුදල් පුළුවන් නම් තමන් ව්‍යාපාරිකයෝ හැටියට ඒවා යොදවලා ඒ රටේ මුදල් වලින් ලංකාවට ගේන්න ඊට පස්සේ ලංකාවේ ජනතාවට මේ සේවය කරන මේක තමයි කෙල යුතු දේ. එතකොට ඊට පස්සේ අපේ තියෙන ඇඟලුම් කර්මාන්තේ පුළුවන් තරම් මේ වෙලාවේදී ඔවුන්ට සහන දීලා ඒ ඇඟලුම් කර්මාන්තේ දිරිගන්වලා ඔවුන් වැඩිපුර යවන්න මේ වෙනකොට අපේ ඇඟලුම් කර්මාන්තයෙන් පිටරට යවන අපනයන දේවල්
සීග්‍රයෙන් වැඩි වෙන තත්ත්වයක් තියෙනවා. මේවා ගැන රටට කියන්න ඕනේ. මේ මාධ්‍ය කරන්න ඕනේ ඒ දේ. අපේ වගාවන් වල අපි ගෙවතු වගාව සඳහා සහ කෙටි වගාවල් කරන අයට ණය දෙන ක්‍රමයක් තියෙනවා සුධර්ම. ඒවා ප්‍රචාරය කරන්න ඕනේ. දරුවන්ට පෙන්ලා දෙන්න ඕනේ. මේ කියන කෑ ගැහිල්ල නෙමෙයි. ඔබ ගිහිල්ලා මේ දේවල් කරන්න අපිම දේවල් වගා කරගමු. අපිම ස්වයං පෝෂණය වෙන කටයුතු කරමු. ඔතුමයි කාලය මම කියන්නේ එවැනි තත්ත්වයකට අපි යන්න ඕනේ. එහෙම ගිහිල්ලා අපිට පුළුවන් කරාම තියෙනවා නම් ඒ අපේ දේවල් අපිටම රැක ගන්න, අපිට පිටරටින් ආහාර දේවල් ගේන එක අවම කරගන්න. ඒ වගේම පිටරටින් එන තෙල් වලට මේ ඩොලර් සංචිතය වැඩි කරගන්න අපිට පුළුවන් නම් ඒක තමයි විසඳුම. එහෙම නැතුව එක එකනාට අත දික් කර හෙට ගෙනලා දෙන්නම් කියලා එහෙම කරන්න බෑ. හෙට ඇවිල්ලා ඒකට කාලයක් යනවා. ඒ කාලෙදී මේ වෙනකොට මට අන්තිම වශයෙන් කියන්න දෙන්න. මේ වෙනකොට ඇමරිකාව ඩොලර් බිලියන 20ක් අපිට ලබා දීලා තියෙනවා. ඊට අමතරව අතිරේක වශයෙන් තව ඩොලර් බිලියන 12ක් ලබා දීලා තියෙනවා. ඒවා මේ අගමැති ඇවිල්ලා මේ කරපු දේවල්. මේවා කුහකත්වයෙන් කතා කරන්න එපා. ඒ දේවල් ළඟදීම ජනතාවට බෙදා දෙනවා කියලා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළා තියෙනවා. එන සතියේ වෙනකොට අගමැතිතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශයක් කරනවා ඇති මේ රට දියුණු කරන්න ගන්න ඉදිරි පියවර. ඉතින් මේවා ඉදිරියට ඇවිල්ලා කියනකොට ඊට පස්සේ කියන ඔන්න එයා කියනවා විතරයි. දවසෙන් ප්‍රාතිහාර පාන්න බෑ. එක පක්ෂයක් ඉල්ලනවා අවුරුදු 5ක්, අනිත් කෙනා ඉල්ලනවා මාස 6ක්. ඒ වගේම මෙයාටත් මාස 6ක් දෙන්න. මේ ආණ්ඩුවේ ඉන්න අනිකුත් දැන් පත් වෙලා ඉන්න පුද්ගලයා ධම්මික පෙරේරා මම අහගෙන හිටියා ඔහු ප්‍රසිද්ධිය කතා කරනවා. ඔහුට වැඩපිළිවෙලක් තියෙනවා. ඔහු කියන්නේ මාස 6යි මම ඉන්නේ. මාස 6යි මට කරන්න බැරි නම් මම යනවා මගේ දරුවෝ ඇවිල්ලා කියයි කම් හෝම් තාත්තා කියලා. අන්න ඒ කතාව ඉතා වැදගත්. ඒවා අපහාසයට ලක් කරන්න එපා. ඔහු බදු ගෙව්වේ නැහැ කියලා බොරුවට කතා කරන්න එපා. ඔබට දත්ත තියෙනවා නම් ඒ දත්ත එක්ක ඇවිල්ලා කතා කරන්න. එහෙම නැත්නම් වැඩක් කරන්න ආපු මිනිස්සුෙකුට ඒවා නැති කරන විදිය කතා කරන්න එපයි කියන එක මම පැහැදිලිව කියනවා. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙලාවේ රටට අවශ්‍ය අලුත් ව්‍යවස්ථාවක්ද නිසි ආර්ථික සැලැස්මක්ද කියලා. තුලාව දේශපාලන සංවාදයේ අවසන් වටයක් සමග එකතු වෙන්නට කලින් අපි නැවතත් ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙනවා. ඔබට තුලාව දේශපාලන සංවාදයේ සමගින් අවසන් විනාඩි කිහිපයක් සමගින් සුදර්ශන ගුණවර්ධන මහත්මයා අවසන් වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් මේ සියලු කරුණු කාරණාත් එක්ක දැන් අපි තාමත් පැහැදිලි අපි ඉරක් ගහලා බැලුවොත් ආර්ථිකය ව්‍යවස්ථාව. ඒ එක්කම වෙන දෙයක් තමයි නීතිය හා සාමය කියන එක. රටේ නීතිය හා සාමය බිඳ වැටුනොත් මම හිතන්නේ විදේශිකයොත් මේ රටට එන එකක් නෑ. අපිට විදේශ විනිමය බෙහෙවින්ම ගලා එන දේ තමයි විදේශ සංචාරකයන්. ඔබතුමා කොහොමද දකින්නේ මොන දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යවරේ බාරගත්තා. දැන් UR සිල්වා මහත්තයා තාමත් පැහැදිලිව මාස 6ක් දෙන්න උටත්. හැම කෙනාම ඉල්ලනවා නම් මාස 6ක් දෙන්න අවුරුදු 5ක් දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට මාස 6ක් වෙන කාලයක් අපි හිතමු එතුමා ඉදිරියට මේ එතුමාගේ සැලැස්ම ඉදිරියේදී කියයි කොහොමද කියන එක. හැබැයි මොන තත්ත්වෙ තිබ්බත් රටේ අරාජික තත්ත්වයක් තිබෙනවා නම් රටේ තැන් තැන් වල කලබල ඇති වෙනවා නම් තැන් තැන් වල උද්ඝෝෂණ ඇති වෙනවා නම් පෙළපාලි යනවා නම් මේ අද දිනේ තුලත් අපි එවැනි සිදුවීම් දැක්කා. දැන් ඔබතුමා කොහොමද දකින්නේ නීතිඥ මහත්මයෙක් හැටියට රටේ ප්‍රධානම දෙයක් තමයි කොඳුනාරැකිය වැනි දෙයක් තමයි නීතිය හා සාමය කියන්නේ. අන්නේ දේ ස්ථාවර කරන්නේ නැතුව සුරක්ෂිත කරන්නේ නැතුව කොහොමද රට ඉදිරියට ගෙනියන්නේ? ඔව් සුදර්මන් නැත්නම් නීතිය හා සාමය රැකුම් නැත්තම් අනිත් කිසිම අංශයක් හදන්න බෑ. ඉතින් ඒ නිසා ඒක තාම වැදගත්. ඒකට අවශ්‍ය නීති ක්‍රියාත්මක ආයතන, ස්වාධීන අධිකරණය, නීති වෘත්තීය මේ ඔක්කොමත් එක්ක. ඉතින් අපේ රටේ මොන අඩුපාඩු තිබුණත් මේ ආයතන වැඩ කරගෙන යනවා. එකිනෙකා සමග එකට වැඩ කරනවා, එකිනෙකා සමග ගැටෙමින් වැඩ කරනවා. නමුත් කොයි ආකාරයෙන් හරි මේ මට්ටමෙන් පවත්වාගෙන යනවා. අපි ඒකට ආඩම්බර වෙන්න අවශ්‍ය. රටේ ලෝකේ නොයෙක් රටවල් තියෙනවා මීට වඩා හුඟක්ම නරක තත්ත්වයකටපත් වෙච්ච. දැන් අපි ගන්නොත් තෙල් හිකියක් ආවා. තෙල් හිකිය ආවට පස්සේ මොකක්ද දුන්නේ? කළු කඩයක් ඇති වුණා. කළු කඩයක් ඇති වුණාම ඇත්ත වශයෙන්ම කළු කඩෙන් ජීවත් වෙන කට්ටියක් හැදෙනවා. මාෆියාවක් හැදෙනවා. ඉතින් ඒක වළක්වන්න පුළුවන් දේ තමයි තෙල් ලබා දෙන එක. එතකොට තෙල් ලබා දීම ආණ්ඩුවේ වගකීම. හැබැයි තෙල් ලබා දීම කියන එක සරල නැති ප්‍රශ්නයක් උනේ ඇයි? අපේ රටේ තියෙන ප්‍රශ්න අමතරව ලෝක ප්‍රශ්නිකුත් ආවා. දැන් අපි කැමති සාමාන්‍යයෙන් කියන්නේ අපේ රටේ ප්‍රශ්න විතරයි තියෙන්නේ කියලා. ඔව් ප්‍රශ්නයක් තියෙන අපේ රටේ. හැබැයි ලෝකෙත් ප්‍රශ්නයක් තියෙන මොකද හේතුව මේ යුක්‍රේන යුද්ධයත් සමගම රුසියාවෙන් තෙල් අනෙක් රටවල් වලට ගැනීම සම්බන්ධයෙන් සම්බාධක වැඩිච්ච නිසා යුරෝපා කලාපය රුසියාවෙන් ගන්න බැරි නිසා ඒගොල්ලෝ මැද පෙරදිගට එන්න පටන් ගත්තා. එහෙනම් තෙල් මිල වැඩි වුණා සහ තෙල් හිගයක් ඇති වුණා. දැන් තෙල් ගන්න නම් අපි මහන්සි වෙලත් කලින් දාන්න ඕනේ. දැන් අපි මොකද උනේ අත වශයෙන්ම තෙල් වලදී අපේ ලංකා කණිත සංස්ථාව මේක ඒකාධිකාරයක් හැදුවා 60 ගණන් වල හදලා අපේ රටේ අපේ කියලා ඔන්න අපේ දෙයක් කියලා හදාගත්තා. දැන් අපේ හදාගත්ත සංස්ථාවට මොකද උනේ?
අපි බහුගිය දවස් වෙනකොට ඒ කියන්නේ 30 වෙනිදා ජූනි 30 වෙනිදා වගේ වෙනකොට මුදල් අමාත්‍යාංශය සල්ලි හොයලා තිබුණා තෙල් ගැනීම සඳහා අවශ්‍ය සල්ලි. හැබැයි CPC එක තියෙන්නේ වෙනත් අමාත්‍යාංශයක. දැන් අපේ අනුක්‍රමය අනුව ඒ අමාත්‍යාංශ වල හරි බලයතල තියෙන සම්පූර්ණයෙන්ම මේක ක්‍රියාත්මක කරන්න. ඊළඟට ඒ අමාත්‍යාංශ ඇතුළත ඒ ආයතනය තමන්ගේ තියෙන පටිපාටිනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ මේක. එතකොට දැන් CPC එකේ මැනේජ්මන්ට් එක අගමැතිතුමාගේ මුදල් අමාත්‍යාංශ පාලනය යටතේ නෙමෙයිනේ තියෙන්නේ. ඉතින් ඒ අය කිව්වා අපි ගාව දැන් සල්ලි දුන්නා වුණාට මේ තෙල් සපයම් කරුවා කියනවා යම්කිසි වැඩිපුර මුදලක් ගෙවන්න කියලා ප්‍රීමියම් එක. ඒ අය කිව්වා අපිට ප්‍රීමියම් එකක් ගෙවන්න බෑ කියලා. දැන් CPC එක මේ වෙනකොට බිලියන් එකකට වඩා ඩොලර් බිලියන් එකක් ඩොලර් මිලියන් 1000කට වඩා ණයක් එක තමයි දුවන්නේ. මේකෙන් ඩොලර් 600ක් තියෙන ලංකාවේ බැංකු වලට රාජ්‍ය බැංකු වලට. ඒ රාජ්‍ය බැංකු වල ඩොලර් නැහැ මේ ණය නිසා. දැන් දෙන්න විදියක් නැහැ. එතකොට අවස්ථා ගණනාවක පහුගිය කාලේ පේමන්ට්ස් පරක්කු කරා. ඊළඟට ෂිප්මන්ට් එකක් ඇවිත් තියෙනවා අන්ලෝඩ් කරන්නේ. දැන් මේක නිසා සප්ලයර්ස්ලා අතර ඇති වුණා සැකයක් මේ අයට ඇත්තටම පුළුවන් ද මෙහෙම. දැන් තෙල් දෙන්න ඕන තරම් කට්ටිය ඉන්නවනේ. අපි කාටවත් දෙන්න ඕනේ නැහැනේ. මේ ප්‍රශ්නත් එක්කලා ඇත්ත වශයෙන්ම රිස්ක් ප්‍රීමියම් එකක් ඉල්ලුවා. CPC එක රිස්ක් ප්‍රීමියම් එකක් දෙන්න දෙයක් නැහැ. ඒ නිසා යම් ආකාරයකට වෙනත් කෙනෙක් ගාවට ගියා. හැබැයි එයා එච්චරම එච්චර විධිමත් පිළිගත්ත සැපයුම් කරුවෙක් නෙමෙයි. අන්තිමට මොකද උනේ? ඒ සැපයුම් කරුවා ලාභයට දෙන්නම් කිව්වා. හැබැයි නෑ. දැන් ගෑස් වලට තුනේ මගේ ප්‍රශ්නයක්. දැන් ඒ නිසා එක්තරා විදිහකින් මේක විධිමත් කරගෙන යන්න සිදු වෙලා තියෙනවා. දැන් ඒක කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. දැන් ඒ කාලය ගත වෙලා මේ ආර්ථිකය සම්බන්ධයෙන් මේකට දාගෙන යම් ආකාරයේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීලා රට යම් මාර්ගයකට ගත්තොත් තමයි නීති ආධිපත්‍ය ඇති කරන්න බෑ. පොලිස් නිලධාරියා පාරෙන්න ඔහුටත් මේ ප්‍රශ්න තියෙනවා. අපටත් මේ ප්‍රශ්න තියෙනවා. එතකොට මේ ජීවන විදම වැඩිලා තියෙනවා. ලෝකෙ බුද්ධමනයක් තියෙනවා. ඉතින් මේකත් එක්ක තමයි මේ එක්තරා විදිහකින් යන්නේ. ඉතින් මේ අවස්ථාවක අපි එක්තරා විදිහකට යම් කිසි ආකාරයෙන් තත්ත්ව තේරුම් අරගෙන ක්‍රියා කරන්නේ නැත්නම් අපි හිතුව මේ ආණ්ඩුව යම් වෙලාවක ඡන්දයෙන් බරදලා තව ආණ්ඩුවක් ආවත් ඒ ආණ්ඩුවට මේ වගේ ඩබල් එකේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ මේක විරක් වෙන්නේ නැහැ. ඒක තමයි පොදු විඥානයක් අවශ්‍යයි කියලා කියන්නේ. ජාතිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා ඉතාල වැදගත් දෙයක් කිව්වා. මම හිතන්නේ ඉතාලම හොඳයි එතුමා කියපු කරුණ. එතුමා කිව්වේ අපි මේ අවස්ථාවේ එකඟතාවයක් හදාගන්න අවශ්‍යයි. එකඟතාවයක් හදාගන්න අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඒ සංශෝධනය පාර්ලිමේන්තුව තුළ සම්මත කරගන්න පුළුවන් මට්ටමේ දෙයක් විය යුතුයි. ජනමත විචාරණයකට යන්නේ නැතුව. එහෙමයි. මං හිතන්නේ සම්පූර්ණයෙන්ම එකඟයි. හැබැයි මෙතන මෙහෙම ප්‍රශ්නයක් වුණා. මේ දැන් මේ ගැසට් කරපු අද දුවේ තමයි මටත් හම්බුනේ. තාම අධ්‍යයනය කරමින් යනවා. ඔබතුමා කියපු කතාව හරි. ඒ අන්තර්කාල විද්‍යාඥයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට දාලා වෙන්නේ නැති කාරණයක්. ඒක කොහොම වුණත් ඇයි මෙච්චර දියාලු වුණේ කියන ප්‍රශ්නය ආවොත් හැමෝම එකඟ වුණා ජනමත විචාරණයකට යන්න නැතුව මේක කරමු කියලා. මේ අවස්ථාවේ ජනමත විචාරණයට යන්න බෑ. එතුමා හරි පැහැදිලිව කිව්වා. සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමාගේ නමින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් දැම්මා 21 වෙනි සංශෝධනය කියලා. දැන් මම දන්න විදිහට කිසිම සාකච්ඡාවක් කරලා කරපු එකක් නෙමෙයි. මම දන්නේ සාමාන්‍යයෙන් පක්ෂ එක්ක හෝ සංවිධාන එක්ක හෝ නීති සංගමයක් එක්ක හෝ සාකච්ඡා කරලා නෙමෙයි එකපාරට දැම්මා. දාලා ගැසට් කරා. න්‍යාය පත්‍රයට දැම්මා. දැන් මම සුප්‍රීම කෝට් එකට මේක ගියා ඩිටර්මිනේෂන් එකට. ගියාම ශ්‍රේෂ්ඨාධිකරණය මේක දිහා බලලා මොකද්ද කිව්වේ? මේකේ තියෙන වගන්ති හැම එකක්ම වාගේ ප්‍රධාන වගන්ති ඔක්කොම කිව්වා මේවා ගේන්න බෑ ලංකාවේ ව්‍යවස්ථාව අනුව මේ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා. ඒකේ තියෙන ඇඩ්වයිස් ක්ලෝස් එකක්. ඔබතුමා දැකලා ඇති මේ දැන් මේ අපි වාද කරේ අගමැතිතුමාවට ඇමතිවරු පත් කරන්න පුළුවන්ද? අගමැතිතුමාගේ ඇඩ්වයිස් එක මතද නාධිපතිතුමා පත් කරන්නේ නැත්නම් අගමැතිතුමා විමසා පත් කරනවද? දැන් මේ ඉස්සරහ ව්‍යවස්ථාවේ මේ පාර්ලිමේන්තුවෙන් පස්සේ කියලා තියෙන අගමැතිතුමාගේ උපදෙස් මත මේ අගමැතිතුමාට හෝ මේ පාර්ලිමේන්තුවට අදාළව කියලා තියෙනවා ජනාධිපතිතුමා විසින් අගමැතිතුමා විමසා. ඒකනේ මෙතන ගැටලුව තියෙන්නේ. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ දැන් මේ ඇඩ්වයිස් ක්ලෝස් එක දැම්මා මේ 21 වෙනි සංශෝධනය කියන්නේ SJB යෝජනාවේ. ඒකද සුප්‍රීම කෝට් එක කිව්වා එහෙම කරන්න බෑ. ඇඩ්වයිස් ක්ලෝස් එක දාපු ගමන් රෙෆරන්ඩම් එකක් ඕනයි කියලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ හිතුවක්කාර ලෙස අනිත් පැත්තෙන් කතා කරන්නේ නැතුව ආණ්ඩුව සංශෝධනයක් දාලා ඩිටර්මිනේෂන් එකක් ගත්තට පස්සේ ඇත්ත වශයෙන් ඊළඟට එන රිෆෝම් එක දුර්වල වෙනවා. ඉතින් මේ දුර්වල වීමට වග කියනවා ඇත්ත වශයෙන් විපක්ෂයත් වග කියන්න ඕනේ කායිකව කතා නොකර. වාර්ෂික මිනිස්සු සංශෝධනයක් එනවා කියන එක නිකන් මේ ගහින් ගෙඩින වගේ කරන්න බෑනේ. අඩු ගානේ කතා කරන්න අවශ්‍යයි. මම දැන් ඔබතුමා මාත් එක වෙනවා ඇති මේ ඒ සංශෝධනය දැම්මට පස්සේ ඊටාම දුර්වල ලෙස ඉදිරිපත් කළ තිබෙච්ච නිසා ඒ යම් ආකාරයකින්
ඒ අගමැතිතුමාගේ උපදෙස් මත පත් කරන්න පුළුවන් කියන තත්ත්වය පවා දැන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව කරන්න බැරි ගානට ඇවිත් තියෙනවා. දැන් ඊළඟට ආපහු තර්ක කරන්න. එතකොට අගමැතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් විතරක් මම වචනයක් කියන්නම්. ඇත්ත වශයෙන්ම දැන් අලුතෙන් පත් අගමැතිතුමක් ඉන්න නිසා ඒ අගමැතිතුමත් කල්පනා කරන්න ඕනේ. එහෙමනම් මගේ තත්ත්වය දුර්වල වෙනවා නෙමෙයි තත්ත්වයට තියෙන්නේ. මම පත් කළා මගේ පාර්ලිමේන්තුවේ යද්දී මට මාව ඔන්ලයින් අයින් කරන්න පුළුවන්. මම හිතන්නේ මෙතන ප්‍රශ්න තියෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම දන්නේ නැහැ ඇයි මේ ගෙනාවේ කියලා. මම හිතනවා එහෙම ගෙනාවේ නැත්තම් හොඳයි. ගෙනාවේ ඇයි කියලා කිව්වොත් දැන් මේ තත්ත්වය විශේෂ අරබුදකාරී තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ජනාධිපතිතුමාගේ පක්ෂයට තාම බහුතරය තියෙනවා පාර්ලිමේන්තුවේ. තාම බහුතරය තියෙනවානේ. දැන් වෙන කවුරු හරි කතා කරත් ඒත් පත් වෙන්නේ මේ පක්ෂෙන් කෙනෙක්. ජනාධිපතිතුමා තමයි මේ පක්ෂෙන් කෙනෙක් දාන්න නැතුව වෙන පක්ෂෙන් කෙනෙක් අරන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න මුල පැනලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට විපක්ෂයට සම්බන්ධ മന്ത്രിවරු 9 දෙනෙක් ඉන්නවා මේ කැබිනට් එකේ. කියන්නේ පොදු ජන පෙරමුණේ විප් යනතේ වැඩ නොකරන නැත්නම් ඒ පොදු ජන පෙරමුණේට අයින් වෙච්ච ස්වාධීන වෙච්ච ඇතුළු සජ්ජබ මන්ත්‍රීවරු 3 දෙනෙක් එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක් ඇතුළුව 9 දෙනෙක් ඉන්නවා. ඒතකොට එක්තරා විදිහකින් බහුපාක්ෂික ඇමති මණ්ඩලයක් තියෙනවා. දැන් මේක තවත් පළල් කරන්න පුළුවන්. අද ඒක අනිත් අයත් කියන්නේ අපි කැමති දැන් ගන්න කියලා ජනාධිපතිතුමාට ගන්න බැහැ කියපු අය දැන් කියනවානේ ගන්න කමන්නේ අපි ජනාධිපතිතුමාට ඉතින් ගන්නම් කියලා. ඒකනේ මේක පටන් ගත්තේ මෙතනින්. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේ අන්තර්කාලීන එකක් දාන්නේ මේ තත්ත්ව නිසා. මම හිතනවා වඩා හොඳයි අපිට ඒක කෙලින්ම අරගෙන මුළු තත්ත්වෙටම ගෙනාව නම්. නමුත් කෙසේ වුවත් අපි යම් කිසි ආකාරයකින් ජනමතජාලකින් තොරව මේක සම්මත කරගන්න හැමෝම එකඟ වෙමු කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා හිටින්න කැමතියි. හොඳයි. මනෝජ් ගමගේ මහත්මයා අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් ඔබතුමා දිගින් දිගටම කිව්වා මේ ඇති වෙලා තියෙන තත්ත්වය මේ රටේ ඇති වෙලා තියෙන ජනතාව තුළ ඇති වෙලා තියෙන කෝපය සහ රටේ නීතිය හා සාමය පිළිබඳව. අවසාන වශයෙන් මේ ආර්ථිකමය වශයෙන් ලබා දෙන විසඳුමක්. එහෙම නැත්නම් මේ රටට ආර්ථිකමය වශයෙන් ලබා දෙන්න ඕනේ මොන වගේ විසඳුමක් කියලාද ඔබතුමා හිතන්නේ? කෙටි කාලීනව ජනතාවට ලබා දිය යුතු විසඳුම මොකක්ද? මං හිතන්නේ ඔය කාරණේට මං එන්නම්. ඒක කලින් ඔබේ ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් දැන් මේ අපි හැම වෙලාවෙම කතා වුණේ අද දවසේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ආර්ථික අර්බුදය ගැන්නේ. දැන් මම මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතේ දැන් මට මම මේ දැන් බලනකොට මම දැක්ක දේ තමයි අග්‍රාමාත්‍යවරයා පත් කරාම ඒ යටතේ මම කියන්නේ මේ ඉන්න අග්‍රාමාත්‍යවරයා නෙමෙයි ඊට පස්සේ දැන් ඔය කියන අන්තර්කාලීන විධිවිධානයෙන් පස්සේ අග්‍රාමාත්‍යවරයෙක් පත් වුණාට පස්සේ ඔහු ඉවත් කරන ක්‍රමයන් දෙකක් කියනවා. එකක් තමයි ඔහු ඉල්ලා අස් වෙන්න ඕන. එහෙම නැත්නම් තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවෙන්න ඕන. දැන් අපි මගේ උගත් ජනාධිපති නීති මහත්මයා කියපු විදිහට අපි මේ ප්‍රතික්ෂේප කරන්න හදන්නේ මොකද්ද? තනි පුද්ගලයෙක් වටා බලය ඒකරාශී වීම. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැන් ඉවත් කරගන්න බෑ. ඔහුට දැඩි බලයක් තියෙනවා. මට තේරෙන්නේ මට මේ ජනාධිපති නීතිඥවරු දෙන්නෙක් ඉන්නවා. දැන් මේ කියන ක්‍රමයේ අනුව විධායක අග්‍රාමාත්‍යවරයෙක් පත් වෙන වගේ දෙයක් මට නම් හැඟෙන්නේ. මොකද හේතුව ඔහුවත් ඉවත් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ අර මෙතුමා කියු වගේ මේ සූදුව මොකද්ද කියලා. මේ ජනතාව අන්දන සූදුව මොකද්ද කියලා. දැන් මේ මම මේ කියන්නේ මේකේ තියෙන ඉතා පැහැදිලිව කියනවා අග්‍රාමාත්‍යවරයා ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලබන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අසුවොත් හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවුනොත් මිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම් තාක්කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ස්වකීය ධූරය පවතින්නේ. එතන අමාත්‍ය මණ්ඩල ඉවත් කිරීමේ ක්‍රමවේදයේදීත් ඔය වගේම ක්‍රමයක් කියනවා. මට තේරෙන්නේ දැන් මේ අපි හදන්නේ මොකද්ද මේ කරන්න මේ හදන්නේ? දැන් තනි පුද්ගලයෙක් වටා බලය ඒකරාශී වෙන්නේ නැද්ද? අඩුම තරමේ මගේ මේ හිතවා ජනාධිපති නීති මහත්වරේ මේකේ නැහැ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගකින්වත් ඒ අග්‍රාමාත්‍යවරයා අයින් කරන්න පුළුවන් කියලා. අඩුම තරමේ ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් හරි අයින් කරගන්න පුළුවන්. දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මට නම් තේරෙන්නේ සුධර්මන් ජනතාව අසරණ වෙලා රට අසරණ වෙලා අපි හැමෝම අසරණ වෙලා අසරණ වෙච්ච මේ දුප්පත් රට දිහා දුප්පත් මිනිස්සු දිහා බලලා යම් පිරිසක් උත්සාහ කරනවා අපිව සින්නක් කරගන්න. අපේ මේ දිය යට තියෙන යම් කිසි ප්‍රශ්න තොගයක් මෙතුමා කිව්වා ඉතා නිවැරදි. මේ විධායක ජනාධිපති ධූරයේ තියෙනකම් මේ රට බෙදන්න බෑ. දැන් කවුරු හරි මේ කතාරන්න ගියාම කියන ඔන්න ආයිත් රාජපක්ෂවාදීන් ටිකක් ඇවිල්ලා ජාතිවාදී අවසනවා කියලා. නෑ අනේ කරුණාකර පින් සිද්ධ වෙයි. අපේ දේශපාලන මතය නෙමෙයි. මම මේ කියන මතය හිතන්නකෝ. දැන් මේ විධායක ජනාධිපතිවරයාගේ තියෙන බලය අයින් කළා නැවතත් විධායක අග්‍රාමාත්‍යරේ පත් කරන එක මේ අරගලේ ඉන්න ජනතාව අනුමත කරන්නේ නැහැ කියන එක මට නම් ෂුවර්. මට සහතිකයි. මොකද මේ ජනතාව ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක්. එහෙම නැත්නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියන මූණ වෙනුවට රනිල් වික්‍රමසිංහ කියන ඒකාධිපතියකුත් නෙමෙයි. සජිත් ප්‍රේමදාස කියන ඒකාධිපතියකුත් නෙමෙයි. අනුර කුමාර දිසානායක කියලා ඒකාධිපතියකුත් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක්. හැබැයි මේ ව්‍යවස්ථා තුල අපිට පේන දේ තමයි
අර ජනාධිපතිවරයා හා බැඳිච්ච පළාත් සභා ක්‍රමයේ දුර්වල වීමකුත් මේ අතර සිද්ධ වෙන ගමන් හැබැයි මේ බලය තව කෙනෙකුට මාරු වෙනවා. ඒක නිසා මම දකින්නේ සුධර්මන් මේ වෙලාවේ මේ රටේ ජනතාව සහ අපි පත්වලා ඉන්න අසරණ තත්ත්වයේ ප්‍රයෝජනට අරගෙන යම් කිසි පිරිසක් උත්සාහ දරනවා මේ රට තව තවත් අස්ථාවර කරගන්න. ඒක නිසා මගේ පෞද්ගලික මතය තමයි ජනතාවට මේ අවස්ථාවේ අවශ්‍ය මේ කියන තක්කඩි දේශපාලන විසඳුම් නෙමෙයි කාගෙන්වත් ආණ්ඩු පක්ෂයෙන්වත් විපක්ෂයෙන්වත් කාගෙන්වත් තම තමන්ගේ බලය රැක ගැනීමට සහ බලය ලබා ගැනීමට අවශ්‍ය විසඳුම් නෙමෙයි ජනතාව මේ වෙලාව ඉල්ලන්නේ. උඹලා වරෙල්ලා එක මේසෙකට උඹලා මේ රට අමාරුවේ දැම්මනම් මතක තියාගන්න මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ සුධර්මන් මේ අවුරුදු දෙකමාරක් රට පාලනය කර මේ පුද්ගලෙක්. ඔහු මේ හැම දෙයකටම වක් කියන්න ඕන කියනවා නම් ඒක හරි වැරදි කතාවක්. මේ රට 7-8 ඉඳන් පාලනය කරපු හැම දේශපාලඥයම හොරකම් කළා මේ රටේ තියෙන ජාතික ධනය සූරා කාලා දේශීය ව්‍යාපාර විනාශ කළා තමයි අද මේ රටේ ජනතාවට මේ තාත්තා දුක්ඛිත ඉරණමක් ඇත්තුනේ. හැබැයි මේ ආණ්ඩුව යම්කිසි ප්‍රමාණයකින් දුරදිග නොබලා ගත්ත තීරණ නිසා මේකට වැඩියෙන් වක් කියන්න ඕනේ කියලා කියනවනේ මම ඒක පිළිගන්නවා. හැබැයි සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ කියන දේ මම පිළිගන්නේ නැහැ. ඒක නිසා මතක තියාගන්න ඔය පක්ෂ නායකයන් හැමදෙනාම හැම පක්ෂයේම හැම පක්ෂ නායකයම මේ අර්බුදයට අඩුබැඩි වශයෙන් වග කියන්න ඕන. එහෙමනම් ඔවුන්ට දැන් තියෙන ප්‍රධාන යුතුකම තමයි තමන්ගේ බලය ඒ පැත්තට මේ පැත්තට මාරු කර කර අර අතුමා කිව්වාගේ කැසිනෝ සූදුවේ තවදුරටත් නිරත වෙන එක නෙමෙයි. ජනතාවගේ මේ තියෙන ප්‍රශ්නය අද ජනතාව අන්ත දුක් විඳිනවා. එතෙන්දී මට අගමැතිකම දෙන්න. එහෙම වුණොත් මම රට ගොඩ ගන්නම්. එහෙම නැත්නම් මට මුදල් ඇමතිකම දෙන්න. එහෙම වුණොත් මම රට ගොඩ ගන්නම්. එක්ක ගෝඨාභය ගෙදර යන්න මම රට ගොඩ ගන්නම්. ඒ වගේ තක්කඩි දේශපාලනයක් දැන් එපා. ඒ වගේ තක්කඩි දේශපාලනයක් නෙමෙයි. අහිංසක ජනතාව ගැන හිතලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා එක මේසකට ඇවිල්ලා මේ ජනතාවට ගෑස් ටික දෙන්න, මේ ජනතාවට විදුලිය දෙන ක්‍රමයක් හදන්න, මේ ජනතාවට පෙට්‍රල් ටික ඩීසල් ටික දෙන ක්‍රමයක් හදන්න, පරිප්පු කිලෝ එකේ, හාල් කිලෝ එකේ, සීනි කිලෝ එකේ බඩු මිල අඩු කරන ක්‍රමයක් හදන්න. එහෙම ක්‍රමයක් හැදුවේ නැත්නම් මතක තියාගන්න ඔය 225න් කාටවත් මේ ජනතාවගෙන් බේරිල්ලක් නැහැ. කවුරු හරි හිතනවා නම් ගෝඨා ගෝ හෝම් කියලා ගෝඨාභය ගෙදර එළවලා මම මෙතන බලය අල්ල ගන්නවා කියලා නෑ. මේ සැරේ ඒක නම් වෙන්නේ නෑ. මොකද අපි වැටෙන්න ඕන අමාරුවේ අන්තිමටම වැටිලා ඉවරයි සුධර්මන්. ඒක නිසා මේ දේශපාලන සූදුව දැන්වත් නතර කළා ජනතාවගේ සැබෑ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න හැමෝම එකතු වෙන්න. ඒ එකතු වෙලා අවසානයේදී ජනතාව තීරණය කරයි වීරයා කවුද කියලා. ඒ වීරයාට ඡන්දය දෙයි. බය වෙන්න එපා. ව්‍යවස්ථා සංශෝධන ඕනේ නෑ. වීරයා තීරණය කරන්න ජනතාවට දෙන්න. ඒ වීරයාට ජයග්‍රහණය ලැබෙයි සුධර්මන්. ශ්‍රීනාත් පෙරේරා මහත්මයා ඔබතුමා අවසන් විනාඩි කිහිපෙදී මම මෙහෙම කිව්වොත් 21 ගේන්න හැදුවා 21 බෑ. දැන් 22 ගැසට් කරලා තියෙනවා 22 මොකද වෙයිද කියන එක. ඒක සංශෝධන විතරයි. අනාගතයට වාර දෙයක්. හැබැයි ජනතාවට 21ත් ආවත් එකයි 22 ආවත් එකයි. දැන් ජනතාවට ඕනේ ජීවත් වෙන්න. ජීවත් වීමේ ප්‍රශ්නයක්. ඔබතුමා කිව්වා මේ වෙනසක් ඇති යුතුයි. ඔබතුමා හිතන විදිහට අපි තුමු විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ඉල්ලුවා බලේ. මුලින් එන්න කිව්වහම එතුමා යම් යෝජනා ඉදිරිපත් කරා. එතුමා ඒ වෙලාවේ ආවේ නැහැ. දැන් යලිත් බලේ ඉල්ලනවා. ඔබතුමා විශ්වාස කරනවාද මේ රටේ තියෙන මේ පුද්ගල වෙනසක් තුලින් ජනාධිපතිවරයා අගමැතිවරයා කියන මේ තනතුරු දෙක වෙනස් වීම තුලින් පමණක් මේ රටේ ආර්ථිකයත් මේ රටේ ඉදිරි අනාගතයත් වෙනස් වෙයි කියලා. මෙහෙමයි සුධර්මන් පුද්ගලයෙක් හෝ දෙන්නෙක් වෙනස් කිරීමෙන් පමණක් ආර්ථිකය වෙනස් කරන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. නමුත් ආර්ථික තත්ත්වයේ වර්ධනයක් ඇති කරන්න දේශපාලන ස්ථාවරභාවයක් ඇති කිරීම අත්‍යවශ්‍යයි. ඒ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම සඳහා තමයි මං කිව්වේ මම යෝජනාවක් කළේ. ඒ කියන්නේ අපි මේක මේ ජනාධිපතිවරයාගේ බලතල අඩු කරලා අන්තර්පාලනයක් හදන්න. ඒකෙනුත් බැරි වෙයි සමහර විට. අපි දන්නේ නැහැ. අඩු ගානේ ඒක උත්සාහයක් කරලා බලමු. ඒකෙන් හරි ගියොත් වරදින්නත් පුළුවන්. නමුත් අඩු ගානේ අපිට තියෙන එකම බලාපොරොත්තු ඒකනේ. ඒක හින්දා ඒක කරන්න බලමු කියලායි මම කියන්නේ. ඒකත් එක්ක මගේ මිත්‍ර මනෝජ් ගමගේ මහත්මයා කිව්වා මේ එතුමාට හරි පුදුමයි මේ සංශෝධනයේ තියෙන විධිවිධාන ගැන. මම හිතන්නේ එතුමා ජනාධිපතිතුමා එක්ක කාර්යාලයේ වැඩ කරන උපදෙස් දෙන නීතිඥ මහත්මයෙක්. එතකොට මම අහනවා මහත්මයාගේ කවුද මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ? නෑ පොඩක් ඉන්න පෞද්ගලික මතය කියලා මගේ. හරි. ඒ වචනේ මම පාවිච්චි කරා. මම ඔබතුමාට මේ
එම්බරස් කරන්න නෙමෙයි මං කියන්නේ. නමුත් ඔබතුමාගෙන් මං අහනවා ඔය 22 වෙනි සංශෝධනය කවුද දැන් ඉදිරිපත් කරලා තියෙන්නේ? ආණ්ඩුවනේ. ආණ්ඩුවෙන් මේක ඉදිරිපත් කරන්නේ. ඒතර ඔබතුමාට සිද්ධ වෙනවා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්න මොකද්ද මේ කරන විකාරය? 1. 2 ආණ්ඩුව දැන් මේකට පිළියමක් මං හිතනවා. මේ නිකන් ඇස් බැඳුමක් නෙමෙයි මේ ඇති වෙලා තියෙන තත්ත්වයට පිළියමක් හොයන්න වෙන්න ඕනේ මේ සංශෝධනය ගේන්නේ. ඒ සංශෝධනය ගෙනල්ලා කියනවා හැබැයි පුතේ මේ අවුරුදු 5 ඉවරනකම් මේක නැස් වෙන්නේ නැහැ. 4 බීරි කතාවක් නෙමේක. අද අර්බුදයක් ඇති වෙලා තියෙනවා. ඒ අර්බුදයට විසඳුමක් හොයන්න සංශෝධනයක් ගේනවා. ඒ සංශෝධනය ගෙනලා කියනවා නෑ මේ සංශෝධනය ගේනවා. හැබැයි ඒක ක්‍රියාත්මක වෙන්නේ අවුරුදු 2කමාරකට පස්සේ. 2කමාරකට පස්සේ මේක ක්‍රියාත්මක වෙනකොට අපි සමහර විට අපේ මිනිවල් වලදී මෙන්න මේ වගේ පට්ට රට රවටන දේවල් කිරීමෙන් වැළකින්ඩ කියලා මේ රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන්න නම් මේ රටේ මිනිස්සුම ජීවත් කරවන්න ඕනේ නම් කරුණා කරලා මේ වගේ පට්ට හොර තක්කඩිකම් කරන එකෙන් වළකින්ඩ කියලා මම ඉස්සෙල්ලා බිඳීමක් කරනවා. මට කියලා දෙන්න එච්චරයි. යුවර් සිල්වා මහත්මයා දැන් අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්නේ දැන් රටට අවශ්‍ය වෙන්නේ ආදර්ශයක් උපදේශයක් වගේම ක්‍රියාත්මක වෙන සැලැස්මක්. අපිට බොහෝ දේවල් කියන්න පුළුවන්. හැබැයි ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක වීම තමයි අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සමස්ත රට වැසියාම. දැන් මේ ව්‍යවස්ථාව අර්බුදයකට ලක් වෙලා තියෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. එක් කාලයක මේක අර මම මුලින් කිව්වා වගේ චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියම වරක් ප්‍රකාශ කළා මේ බහුභූත ව්‍යවස්ථාවක් කියලා. 1978 ව්‍යවස්ථාව බහුභූත ව්‍යවස්ථාව. හැබැයි මේ බහුභූත ව්‍යවස්ථාව ඇතුලේ තමයි 22 දේවතාවක් දැන් සංශෝධනය කරන්න යන්නේ අපි. ඔබතුමා කොහොමද දකින්නේ මේ සියල්ල ගිහිල්ලා දැන් 22කුත් ගෙනල්ලා තියෙනවා. තවත් අර්බුදයක නිර්මාණයක් වෙන්න බැරිද මේක? නිර්මාණයක් දෝ කියන වචන දාන්න වෙනවා. සුධර්මන් ඔබ නිවැරදිව කිව්වා වගේ අපිට මේවා ගෙනාපු පළියට ඒවා දෙක බලලා අනේ හොඳයි කියලා අනුමත කරන්න තත්ත්වයක් හැකියාවක් නැහැ. අපි නීතිවරු හැටියට මට දකින්න දේ තමයි මේ කරන දේ මම මේකේ පසුබිමක් මට දැනුණා. අපේ අධිකරණ ඇමතිතුමා කිව්වා වාක්‍යයක් මම මේ බැලුවේ මේ ගෙනාපු හැමෝම සන්තෝෂ වෙන පරිදි 3-2කට මේ ජනමත විචාරණයකට යන්නේ නැතුව මේක බේරගන්න. ඉතින් ඒට වැඩිය හොඳයි නොගෙනාව නම් මේක කියන එකයි මම නම් දකින්නේ. මීට වැඩිය මේ වෙන විටත් හදලා තියෙන ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා ප්‍රධාන ජනාධිපති නීතිවරු සහ රටේ වියත්ත පුද්ගලයන් එකතු කරලා ගත්ත රාමුව අරගෙන ඒක පාර්ලිමේන්තුවට දාලා සාකච්ඡා කරන්න ඔච්චර උවමනාවක් තිබ්බනම් එහෙම කරන්න තිබ්බා. අරගල වල නිරත වෙලා ඉන්න දරුවන්ට ඒ තාරුණ්‍යයට ඒක දෙන්න තිබ්බා. ඔවුන්ගේ මතය ලබා ගන්න. එහෙම කරන්නේ නැතුව මේ කරන ක්‍රමේ නම් මම නම් කිසිසේත් අනුමත කරන්න මට හැකියාවක් නැහැ. නමුත් අපි මේ ඔක්කොම පැත්තක තියලා ඔය විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාම කළ යුතු දේ තමයි මේ තෙල් පෝලිමට පිළිතුරක් මේ විදුලි අනහිටීම සම්බන්ධ පිළිතුරක් සොයා ගැනීමයි. සර්මන ඒක නැතුව මොනවා කරත් ඔය කියන කෙනෙකුට හෙට දවසේ ඇවිල්ලා මගේ තෙල් නැව් ටික පැත්තක මුදේ තියෙනවා අපිට ඒවා ලබා දෙන්න පුළුවන් කියලා කියනවා නම් අපි ගිහිල්ලා කතා කරලා ජනාධිපතිව ගෙදර යවලා ඔය ඔක්කොම ඉවර කරන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ නැහැ. එහෙම දෙයක් නැහැනේ. මෙතුමා කිව්වා තෙල් පස්සේ පිළිබඳ තියෙන අර්බුදේ. මේකට තව දෙයක් තියෙනවා සුවර්මන්. මේවට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ත් එක්ක සම්බන්ධව තත්ත්වය විතරක් නෙමෙයි. මේ නිලධාරිවාදය කෝප් කමිටුව කියලා එකක් පිහිටවලා ඒක මත මේ අපේ ඉන්න වර්තමාන අධිකරණ ඇමතිතුමා ඒ කෝප් කමිටුවේ සභාපති වෙනකොට ඉලිදරව් කරපු හොරජාවාරම් කෝ රටට නැතිවෙච්ච ධනය කෝ ඊට පස්සේ පැමිණියා සඳුන් හෙත්ති. ඒ මහත්මයා කරපු දේ සම්බන්ධව එල්දරව් වෙච්ච දේවල් ගන්න නඩු පැවරුවද නැහැ. මේවා කෙරෙන්නේ නැහැ සුධර්මන්. මේ අපි කතා කරනවට මේ ධනයක් හෙව්වයි කිව්වා ඒවා ගෙනිච්චයි කිව්වා ඒ කලේ 2015 මේක පාවිච්චි කළා.
මේ ධනය හොයන්ඩ 2015 ඉඳන් 19 වෙනකං හොරකං කරපු ධනය හොයන්ඩ කියලා තමයි බලයට පත් වුණේ. ඒ බලයට පත් වෙලා රට හදන්න ගියේ නැති. ඒකයි වැරද්ද වුණේ. රටේ තියෙන ආර්ථික සැලැස්ම කරන්න නැතුව ඔවුන්ට මතය දුන්නේ 19 අපි 19 ව්‍යවස්ථාව ගෙනල්ලා අපි හොරු අල්ලනවා. අල්ලපු හොරුවෙක් නැහැ. දැන් මොකද්ද කරන්නේ? මේ අවුරුදු එකහමාර දෙක තුල ඔය හොරකම් කරපු ටිකද හොයන්නේ මේ. එතකොට නැත්තම් මේ තාරුණ්‍යයට මතක් වුණේ අර 2015 ඉඳන් කියපු හොරකම ගැනද මේ කතා කරන්නේ? මේවා කතා කර කර ඉඳලා වැඩක් නැහැ. එක පුද්ගලයෙක් ඇවිල්ලා ලක්ෂ ගාණක් අත්සන් ටික ගත්තා. එයාට මම හිතන්නේ NGO එකකින් ආධාර දුන්නා. ඔහුට කරපු ඔහුගේ කාර්යය තමයි ඒ අත්සන් ටික අරගෙන ඉදිරිපත් කරන්නේ. එයාගෙන් ඇහුවාම කවද්ද මේ සල්ලි ටික ගේන්නේ කියලා දින නියමයක් කියන්න බෑ, අවුරුදු ගණනාවක් කියන්න බෑ. ඉතින් මේවා සුධර්මන් මහ පුහු දේවල්. මීට වැඩිය මම මගේ ගුණාර්ධන සහෝදරයට කිව්වා, නීතිත මහත්මයාට කිව්වා මේ ටැක්ස් කමිෂන් එක තියෙනවා. ඒකේ මිලියන ගණන් සල්ලි තියෙනවා. ඒ අපේ ව්‍යාපාරක ප්‍රජාවගෙන් අයවිය යුතු දැන් ටැක්ස් එකක් අතහැරියයි කියලානේ කෑ ගහන්නේ. ටැක්ස් එකක් ලබා ගන්න තියෙන සල්ලි රඳවල තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ටැක්ස් කොමිෂන් එක ක්‍රියාවට නගලා ඒකේ සල්ලි ටික ඔවුන්ට ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් පත් කළාට පස්සේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නම් කළාම මෙච්චර ගෙවන්න කියලා සුධර්මන් ඒවා ගෙවන්නේ නැහැ. ඔවුන් ඒකට අභියාචනයක් දාලා ඒක කල්ගත කර කර ඔය ටැක්ස් කමිෂන් එකෙන් ඇද යනවා. මිලියන ගණන්. ඒ සල්ලි ටික ඔබතුමා කිව්වාගේ රටේ තියෙන සල්ලි. ඒ සල්ලි ටික ගන්න පහසුවෙන් හැකියාව තියෙනවා. මම හිතනවා අග්‍රාමාත්‍යතුමා මේකට වහාම පියවරක් ගනි. ඔබ යම් කිසි විදියකින් ව්‍යාපාරිකයන්ට කියන්න ඕනේ. ඔබ යම් කිසි විදියකින් මේක අභියාචනා කරනවා නම් ඒ ටැක්ස් මුදල සම්පූර්ණයෙන්ම රජයට ගෙවලා තැන්පතුවක් හැටියට තියෙන්න ඕනේ. ඔබට දිනුමක් ලැබුණොත් ඒකට පොලියක් එක්ක ඔබට නැවත ලැබෙනවා. නැත්තම් රජයට ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව මේවා කරන්න බෑ. අපේ රටේ තිබෙන කස්ටම් එක සම්බන්ධයෙන් වෙනම කොමිසමක් පත් කළා සුධර්මන්. ඒකේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුතුමෙක්, අභියාචනාධිකරණ මිනිසුතුමෙක්, මහාධිකරණ මිනිසුතුමෙක් කියන 3 දෙනෙක් එකතු කරලා හොඳ මේ වාර්තාවක් හදලා. මේ වාර්තාවට පණ දෙන්න ඕනේ ඉක්මනට. සල්ලි එතන තියෙන්නේ. මේ ඉන්න නිලධාරීන් ඒවා ඔක්කොම නැති කරලා මේ වාහන බඩු ඔක්කොම ටික තැම්පත් කරලා නිකන් තියනවා. ඒවා දිරලා යනවා. අවසානයේට මොකද්ද වෙන්නේ? එතකොට ඊට පස්සේ අපිට සීනි බදු වංචාවන් තිබුණා. ඒවයි සල්ලි ගන්න කියලා උද්ඝෝෂණ කරන තරුණයන්ට ඉල්ලා සිටින්න පුළුවන්. ඒවට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒකයි ඉල්ලන්න ඕනේ. කෝප් කමිටුවෙන් මිලියන ගණන් රටට හානි කරපු අය ගැන හෙළිදරව් වුණා. මෙතුමා කිව්වාගේ ඒවා මාධ්‍ය සංදර්ශන විතරයි. මේ ටෙලිනාට්‍යයේ ඊළඟ පියවර මොකද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ඊළඟට කෝප් කමිටුවට ඔක්කොම යනවා. ෆයිල් ටික දිගහැර ගන්නවා. යම් ප්‍රශ්න අහනවා. වැඩක් නැහැ. කිසිම මේවා එක නඩුවක් උතන තියෙන හෙළිදරව් වෙච්ච එක CID එකට බාර දීලා නීතිපතිතුමා හරහා ඔවුන් ඉදිරිපත් කළාද? ඔවුන්ගේ සල්ලි ලබා ගන්න කටයුතු කළාද? ඒක තමයි කළ යුතු තත්ත්වයේ තියෙන නිසා. ඒ නිසා මම හිතනවා මේ අවස්ථාවේදී අපි එකතු වෙලා අපි මේ අර්බුදය තේරුම් ගන්න ඕනේ. අපි එක එකනාට අත දික් කරලා ගෝඨාභය රාජපක්ෂ ඒ තියෙන මන්දිරයට වෙලා ඉඳී. හරි අගමැතිතුමා මේ වෙලාවේ යම් ප්‍රයත්නයක් දරනවා නම් ඒකට අපි සහයෝගය දීලා අපට තියෙන ක්‍රමවේදය තෙල් නැමැතිතුමා රටවල් ගිහිලා තින්නේ මේ සනීපගත කරන්න නෙමෙයි. ඒ ඉස්සල්ලා හිටිය නිලධාරීන් ඒවා ඒ නියමිත පරිදි ඒවා ක්‍රියා කරලා නැහැ. ඉතින් ඒවට කවුද වග කියන්නේ? ඒ නිසා අපි මේ වෙලාවේ එක එකනාට අත් දික් කිරීම නෙමෙයි කරනවා. අපි ස්වයංම එකිනෙකනාට අවබෝධ කරගෙන මේ ප්‍රශ්නේ දරා ගමු. එහෙම කරගෙන ඉවරලා මේ තෙල් ප්‍රශ්නය විතරයි මම හිතන්නේ අපිට විදුලි බල ප්‍රශ්නයට තෙල් ප්‍රශ්නය වගේම දැන් අලුත් ලිප් හදන්න මිනිස්සු පෙළඹිලා තියෙනවා. නව නිර්මාණ එදෙමිලා තියෙනවා. රජය කරන්න ඕනේ ඒ ඇයට ඒ නිර්මාණ හදලා මිනිස්සුන්ට ඒක ප්‍රචාරය කරන්න. දැන් එතකොට මිනිස්සු කියන්නේ පළඹේ අපිට ගෑස් අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මෙන්න මේ තත්ත්වවල ඇති කරගත්තොත් සුධර්මන් අපිට පුළුවන් මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න. අපේ රට අනිවාර්යයෙන්ම ගොඩ එනවා. ඒක යම් කිසි කාල පරිච්ඡේදයක් තියෙන්නේ. මේක දඩමීමා කරගෙන තමුන්ගේ බලය ලබා ගන්න විපක්ෂයේ උත්සාහ දරනවා. විපක්ෂයේ සංවිධානය වුණාට කමන්නේ මැතිවරණය සඳහා ඔවුන් දැන් මේ පක්ෂයක මුතුවක් තියෙනවා. ඒ පක්ෂයක මුතුව බොහොම හොඳයි. ඒවා එකතු කරලා ඊළඟ මැතිවරණයට ඇවිල්ලා රටට වැඩදායි දෙයක් කරන්න මේ වෙලාවේදී කඩාකප්පල් කරලා මිනිස්සුන් අවුස්සන එක නම් මම හිතන්නේ කළ යුතු දෙයක් නෙමෙයි. මේකෙන් බැවිසීම සිදු කරපු නිසා වෙච්ච හානිය අපි දැක්කා. අද ඒවා කරපු මිනිස්සු
අධිකරණයේ ඉදිරියේ රිමාන්ඩ් එක අත වෙලා දුක් විඳිනවා. ඒවා පෙළඹවපු මිනිස්සු හොඳට පැත්තකට වෙලා ඉන්නවා. Facebook කරා මාර්ගසිතියම් පෙන්නපු අය තවමත් අත්අඩංගුවට අරන් නැහැ. ඒ වගේ අයව අත්අඩංගුවට අරගෙන දඬුවම් දෙන එක තමයි කළ යුතු දේ කියලා මම කල්පනා කරනවා. සුදර්මන් එක වචනයක් කියන්න ඕන මට මේ වෙලාවේ රටට අවශ්‍ය අඳුරේ ඉඳගෙන අඳුරට සාප කරන නායකයන් නෙමෙයි. මේ වෙලාවේ ජනතාවට අවශ්‍ය අඳුරේ ඉඳගෙන ආලෝකයක් දල්වන්න පුළුවන් නායකයන්. අපි එහෙම නායකයන් හොයමු. හොඳයි. හොඳයි. මම හිතන්නේ අපි මේ අඳුරෙන් එළියට යන දවසක් ගැන සිහින මවනවා. ඉතා ඉක්මනින් මේ අඳුරෙන් අපිට එළියක් දකින්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා ස්වාධීන රූපවාහිනිය හැටියට තුලාව හැටියට ඒ එළිය ඉතා ඉක්මනින්ම මේ රටේ ජනතාවට සමස්ත රටටම ලැබේවා කියලා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා සහභාගී පිළිබඳව ඔබතුමාට, සුදර්ශන ගුණවර්ධන මහත්මයා නීතිඥ මහත්මයා බෙහෙවින් ස්තුතිය ඔබතුමාට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව, මනෝජ් කමගේ නීතිඥ මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබතුමාටත්, ඒකම ජනාධිපති නීතිඥ යූ.ආර්. සිල්වා මහත්මයා බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා තුලාව දේශපාලන සංවාදයේ සමගින් එකතු වීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10:25ට තුලාව දේශපාලන සංවාදයේ තුලින් හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.